කොහොමදයි? හොඳ ඉන්නවා. මේ ඔන්න ජොයින් වුණා කියපු විදියටම. හරි thank you. ඉතින් මේ ආවට පොඩ්කාස්ට් එකට මේ ඉතින් අපි මොකද කතා කරන්න මාතෘකාවක් කියලා නම් එහෙම හිතාගත්තේ නෑ නේද? අපි නිකන් මේ නිකන් රැන්ඩම් මොන හරි කතා කරන් තමයි බලමු වැඩි කතා කරලා බලමු. මේ ගොඩක් අර තියෙන ප්‍රශ්න අයගෙන අහන්නම් මේ ඉස්සලා මේ අයියේ එලියන් කෙනෙක්ද කියලා. එහෙම නෑ කියලා ඔප්පු ගන්න කොහොමද? ඒක නෑ කියලා ඔප්පු කරන්න නම් ඉතින් මගේ DNA සාම්පල්යක් අරගෙන ටෙස්ට් කරලා බලුවා නම් වැඩේ ගොඩ. මේ ඔය ඒකවා කිව්වට පස්සේ මට මතක් වුණා. හොඳද? නිකන් එන ඉම්පෝටන්ට් නිකන් පිස්සු හැදෙන කතාවක්. හොඳද? ඩිල්ෂාන් ඔයාගේ අම්මා ඉන්නවනේ. හොඳද? ඔයාගේ අම්මා තාත්තත් එක්ක ඔයාගේ හින සමීප සම්බන්ධතාවයක් ඇතිනේ විශේෂයෙන් අම්මත් එක්ක. හොඳද? ඔයාගේ අම්මා ඔයාගේම අම්මා කියලා ඔයා දන්නේ කොහොමද? දන්නේ මං ඕක මේ ගොඩක් හිතලා තියෙනවා මාව හොස්පිටලේ ඉඳන් ගෙදර ගෙන ෆොටෝ එකක් ගන්න. මල්ලික තියෙනවා මං එක අරන් හදාගත්තත් දන්නෙත් නෑ. ළමයි නැතුව ඉඳලා අරන් හදාගෙන පස්සේ මල්ලි හම්බුණාද දන්නෙත් නෑ. ඒ වගේ ඊට පස්සේ තමයි පොඩ්ඩක් අර දැන් ඒගොල්ලන්ගේ හැඩරුව අනික් අය කියන්න ගත්තම බොහෝ දෙනෙක් එක්කෙනෙක් නෑදෑයෝ විතරක් නෙමෙයි. දැන් අර නිකන් හිතනකෝ දැන් බිස්නස් වලදී හම්බ වෙන කට්ටිය කවුතාත් ඒක තමයි ඒ වගේ පේන සමහරට අර බොරුවට කියන වෙන්නත් පුළුවන්. අර නිකන් අපි කියන්නේ නිකන් පොඩි ළමයෙක් දැක්කම හරි ලස්සනයි කියලා ඔක්කොම ළමයි එකයිනේ. සාමාන්‍යයෙන් කළු ළමයෙක් දැක්කත් නෑ කියන්නේ නෑනේ. ලස්සන කොහොමද කියලා කම කළුයි නේද කියන්නේ නෑනේ. අර ඒ වගේ අර ළමයිට කියන එක අද දන්නේ නෑ. ඒත් මම ඒ කල්පනා කරලා තියෙනවා. සමහරට තියෙන්න පුළුවන්. අපි ඒ ක්වෙස්චන් එක ප්‍රොපෝස් කරමු අහන හැමෝටම කොහොමද ඔයාගේ අම්මා කියලා දන්නේ? ඔතනදි මේ එන ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් උඩට එනවා ඩිල්ෂාන්. මෙන්න මේ වගේ. හොඳද? අපි දැන් හැමතිස්සෙම කතා කරනවානේ අපේ knowledge, objective truth, facts ඊට අමතරව අපේ beliefs ගැන. නේද? ඔන්න ඔය දෙක වෙන් කරගන්න හරි ඉන්ටරෙස්ටිං උදාහරණයක් ඕක. ඒ කියන්නේ ඔයාගේ අම්මා කියලා ඔයාට තියෙන විශ්වාසයක්. ඔයා දන්නේ නැහැ. හොඳද? ඒ විශ්වාසය දැනුමක් බවට පරිවර්තනය කරගන්න අපි මොකද කරන්න ඕන? ඒක මේ ප්‍රශ්න ඒක දැන් මෙහෙම අර එක්ස්ට්‍රීම් ලෙවල් එකට යනවා නම් අපි DNA ටෙස්ට් එක කරමුද අහලා කන පලාන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මොකකුණත් ඔයාගේ විශ්වාසය නිතරක දැනුමක් බවට පත් කරගන්න DNA ටෙස්ට් එකක් කරන්න වෙනවනේ. මං හිතන්නේ එතන තියෙන්නේ අපිට ඒක දැන් ඒ කියන්නේ මම දකින විදිය හරියද? මෙහෙම හිතන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට ඒක අදාළ නැහැ කියලා. දැන් ඒ කියන්නේ අපිට ඒක ඉෆෙක්ට් එකක් නේද? මෙහෙමයි දැන් ඒක මං හිතන විදිය හරියද? දැන් හිතනකෝ කන්න බොන්න දෙනවා ඉන්න දැනක් දෙනවා මොන හරි ඒ කියන්නේ දැන් පොඩි කාලේ අපිට හින්ටි කරන් දෙනවා උගන්වනවා ඒ ටික කරනවා හරි කමන්නේ. දැන් අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක අහන එකක් නේද? කොටයි දැන් ඕක අපි අහනකොට එහෙනම් ඔයගොල්ලෝ කොහොමද මෙහෙම ආගම මෙහෙම ආත්මය අරම අවිශ්වාස ගන්න කියලා. ඒක අපිට ඉෆෙක්ට් එකක් වෙනවනේ. දැන් මේක අපිට එහෙම එකක් නැහැනේ. උනාද නැද්ද? අන්න ඒක තමයි මගේ පොයින්ට් එක දේශන. දැන් හිතන්න දැන් එහෙම වුණා කියලා. දැන් අපිට මේක නිසක දැනුමක් බවට පත් කරගන්න. කියන්නේ ඔබ්ජෙක්ටිව් ට්‍රූත් එකක් කන්ෆර්ම්ඩ් ෆැක්ට් එකක් බවට පත් කරගන්න තියෙන එකම ක්‍රමය DNA ටෙස්ට් එකක් කරන එකනේ. ඒත් දැන් එහෙම වුණා කියලා ඔයා ගිහිල්ලා DNA ටෙස්ට් කරන්න අහන්නේ නැහනේ අම්මගේ. මොකද මේ වැඩේට විශ්වාසයේ ප්‍රමාණවත්. නේද? ඒ කියන්නේ ඔයාගේ අම්මයි ඔයයි එක්ක තියෙන රිලේෂන්ෂිප් එකට මේ විශ්වාසයේ ප්‍රමාණවත්. ඔය වගේ තමයි සමහර ලාවට මේ මිනිස්සුන්ට දැන් හිතන්න මම දන්න හෙන්න බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඔයාට ඕක මතකයිනේ මට අමතක ඉන්න මම මේ පොඩි පොයින්ට් එක කියන්න හරිද? මේ මොකද්ද? මේ නෑ මට තව කන්ෆර්ම් කරන්න තියෙන ෆැක්ටර් මොකක්ද දන්නවද? වෙන කවුරු හරි ඒක මට කියයි කියලා. දැන් ඕක අනිත් මිනිස්සු දන්නවනේ. එතකොට අනිත් මිනිස්සු තරහ වුණ වෙලේක හෝ මොකක් හරි තැනකදී අරන් හදාත් එකන්නේ අරන් හදාත් කොල්ලා මොකක් හරි ඒ වගේ කොහෙන්වත් එන්නේ නැති හින්දා තේරුණාද? ඒ කියන්නේ කවුරු හරි කියයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ගමේ මිනිහෙක් ඒක තාම ආවේ නැහැ විතරනේ. එන්න පුළුවන්. එන්න පුළුවන්. තාම හින්දා මං කිව්වේ ඉස්සන් ඉන්නවා වෙන්න පුළුවන්. තාම එහෙම සිදුවීමක් උදා නොවුණා වෙන්න පුළුවන්. ඒක එහෙම නැතුව කෙලින්ම hands down confirm කරගන්න තියෙන DNA ටෙස්ට් එක. හැබැයි ඔයාට ඔයාගේ අම්මයි ඔයයි එක්ක තියෙන රිලේෂන්ෂිප් එක DNA ටෙස්ට් එකක් අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. ඕනෙම නැහැ. වගේ බොහොම හොඳින් ඒ රිලේෂන්ෂිප් එක දුවනවා. ඔය වගේ තමයි ඩිල්ෂන් මම කියන්න හැදුවේ සමහර මිනිස්සුන්ට මේ
ආගම ගැන තියෙන රිලේෂන්ශිප් එක ඔන්න ඔය වගේ. දැන් හිතන්න මම දන්න උගත් මිනිස්සු ඉන්නවා. එන්න උගත් මිනිස්සු ඔව් මේ මම ඒගොල්ලන්ගෙන් අහනවා Google Maps open කරගෙන හොඳද? ඔව් දැන් බුදුහාමුදුරු හිටියේ නේපාලේ. ඔව් හොඳද? ඔව් ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. දැන් මේ මිනිස්සයා අයින් එන්න එපයි දෙයනේ මේ සම්බන්තොට නේ මේ බින්තන්නට මහියංගනයට ඔව් නේද? ඔව් ඒක බැරි නෑ. හොඳද? ඔව් මං කියන්නේ ඉම්පොසිබල් කියලා. හැබැයි එන්න මිෂන් එකක්. එන්න මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ එන්න. සහයි දැන් ඉතින් ඕක එක්ස්ට්‍රීම් කට්ටිය කියන්නේ දැන් උඩින් ආවා කියලානේ. ඒ කියන්නේ දැන් ඕක නම් ඒක ඔව්. විශ්වාස නොකරන සහ කරන සෙට් එකක් ඉන්නවනේ. ගොඩක් කට්ටිය හිතන්නේ ඔව්. දැන් ඒක එතකොට ඒක ඒගොල්ලන්ට පොසිබල් එතකොට මෙහෙම කරනකොට ආවා උඩින්. එතන මෙහෙකුත් තියෙනවා ඔව් මේ ඒ උඩින් ආපු ඉන්සිඩන්ස් වෙන මම පිළිගන්නවා කියලා ඔව් නෙමෙයි ඔව් කියන්නේ. ඔව් හොඳද? දැන් බින්තන්නට ආවේ උඩින්ලු ඉර්දියෙන්ලු. අහහ හොඳද? මහියංගනේ නාගදීපය කැලණියට ආවේ ෆිසිකලිලු. මොකද අර ඒ පාරනේ දිවා ගුහාවට ගිහිල්ලා අර ශ්‍රීපාදේ කකුල තියලා ඒ ෆිසිකලි ආපු පාරේ ඔව් ඒ මේ පොයින්ට් වලට ටට්ටක් ගාලා ටෙලිපෝට් වුණානේ. ඒ කියන්නේ වා කියන්නේ බුදුහාමුදුරන්ට එන ටෙලිපෝටේෂන් තියෙන්නත් ඕන. මං කියන්නේ ඒගොල්ලන්ගේ තර්කේ. ඒක තමයි. ඔව් එහෙනම් සිද්ධාර්ථ ගෞතම අපිතුම 이르දියෙන් වඩිනවා කියන එක අපි හිතමු ආ නිකන් හිතමු. ආ 이르දියෙන් වඩිනවා කියන එක ඒ කාලේ අපි දන්නවනේ ඩිලිෂන් ඒ කියන්නේ ටෙක්නොලොජි එක පොඩි දෙනෙක්ගේ අතේ තිබුණේ පිරමිඩ් හදපු ටෙක්නොලොජි එක ගල්ලදපු එක දන්නේ නැහනේ. ඔව් අද වගේ නෙමෙයිනේ. ඔව් දැන් අද අපි ටෙක්නොලොජි එක හරි වයිඩ් ස්ප්‍රෙඩ් නෙමෙයි. අපි මිඩල් ක්ලාස් මිනිස්සුන්ටත් මේ ටෙක්නොලොජි එක ඇවිත් තියෙනවා. ඔව් හිතන්න නිකන් ඒ කාලේ තිබ්බා කියලා ටෙක්නොලොජි එකක් නිකන් හොලෝග්‍රෑම් එකක් වගේ හොලෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් එකක් වගේ කරන්න පුළුවන්. ඔව් හැබැයි ඒක තියන් හිටිය අර එලීට් සොසයිටි එක විතරයි. ඔව් හොඳද? එහෙම කළා ඔන්න 이르දියෙන් ආවා කියලා කියන්න පුළුවන් නේ. එහෙම කළා. හොඳද? ඔව් දැන් එහෙම ඔන්න 이르දියෙන් ආවා කියලා ඉතින් මිනිස්සු වඳින්න ගනියාමෙන් 이르දියෙන් ආවා කියලා. ඔව් හැබැයි ෆිසිකලි කොහොමද එන්නේ? ඇවිල්ලා කකුලකුත් තියලා යන්නේ කොහොමද? එන ෆිසිකලි එන්න එපයි නේද? ඔව් නෑ මං කියන්නේ අය ඒගොල්ලන්ගේ තර්කේ ඒක. ඒගොල්ලන්ට ඒක ඔප්පු කරන්නද කොහොමද ආවේ ඒ ට්‍රස්ට් එක ඒ කියන්නේ මේ දැන් මොකක් කර උඩට යන්න පල්ලෙහාට තෙරපුමක් යොදන්න එපේ. ඒක නිකන් ඔව්. ඒ කියන්නේ අනිවාර්ය දෙන්නේ. ඒක කොහෙන්ද දුන්නේ ඒව කිසි ඔව්. දෙයක් අදාළ නැහැ. ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ. හ්ම්. තාම විද්‍යාව හොයාගෙන නැහැ. මං කියන්නේ මේගොල්ලන්ගේ තර්ක අපි දෙන්න විශ්වාස නෙමෙයි. ඔව්. ඕක මං කිව්වට පස්සේ කියන එක තමයි නෑ ඉතින් එහෙම තමයි ආවේ. ඔව්. ඔව්. මේ අපි දෙන්න මේ රිලිජන් වලට ගන්නවා නෙමෙයි අපි මේ ගිය පාරේ ආපේ ගන්න ඕක මේ නෑ නැත්තම් හිතන්නේ පටන් ගන්න නේද ඒක කියලා මේ දැන් අර නෑ අපි මේ රිලිජන් වලට අපි රිලිජන් වලට ඇටැක් කරනවා නේ අපි මේ බලන්නේ ඔව් ප්‍රශ්න කරන්නේ එහෙම කරා නම් ඒක එහෙම කරා නම් මේක හිතන්න ඒක අතත් ආපහු කරන්න පුළුවන් නම් හිතන්න නේපාල් වල ඉන්න මිනිස්සෙක්ට ටක් ගාලා මහියංගනේට දුවලෙන්න පුළුවන් නම් පිස්සු හැදෙනවනේ ඒ කියන්නේ මොකක්ද මේ ටෙක්නික් එක එහෙම කියන්නේ හරි ෂෝක් නේ අපි බලන්නේ ඒක රීඩිස්කවර් කරගන්න එහෙම එකක් තිබුණා අයියාගේ යාළුවා මොකද්ද ඒකට දෙන නිකන් උත්තරේ අර දැන් මේ කිව්වේ නෑ මගේ යාළුවා කියන්නේ ඌට කිසිම අදාළත්වයක් නැහැ ආවා තමයි ආවේ කොහොමද මේ ආවේ කොහොමද ඒ කියන්නේ පොර පිළිගන්නවා ආකියොලොජිකලි ඒක වෙන්න බැරි බවත් පිළිගන්නවා හරිද හැබැයි ආවා තමයි මම පිළිගන්නවා ආවා කියලා උඹට මොකද අන්න එහෙම සීන් එකයි පොර ඉන්නේ මේ මං අහන ප්‍රශ්නත් තමයි මේ මං හිතන්නේ මං පොඩ්කාස්ට් එකේ ආල්ලා දැන් කියනවනේ ආවේ මොකද්ද පස්ම හැබැලුම් බල්ලනේ එතකොට දැන් කාලේ දේශය ඔහොම ටිකක් බැලුවනේ මං කිව්වා ඉතින් දැන් අහන එක තමයි මේ දැන් එහෙනම් දැන් මේ වගේ කාලෙක ඉපදුනා නම් මුළු ලෝකෙදි කියන්නේ මිනිස්සු බිලියන 6කටවත් ඒ කියන්නේ මේක මේ නිවුස් එක යනවනේ එකපාරට ඔන්න උඩින් යනවා මේ ටීවී මේ ඒ වල හැම එකෙන් පෙන්නනවා CNN එකේ අල් ජසීරාත් පෙන්නනවා මේ බාන මෙහෙම කෙනෙක්. එතකොට අපි වුණත් නිකන් බලනවනේ හරි අමුතු කෙනෙක්. මෙයා කියන එකේ මොන හරි අපිට බාන දැක්කද ඒක නිකන් ඒ කියන්නේ නිකන් හරි වෙන්න බැරි දේවල් ඒ කියන්නේ ෆිසික්ස් වල ඔක්කොම ලෝස් කඩලා මෙහෙම පුද්ගලෙක් ඉන්නවා. එතකොට අපි නිකන් හරි ෆලෝ කරලා බලනවනේ. එතකොට මේකනේ හරිම කාල තව ඉස්සරහට කියන්නත් පුළුවන්. ඇයි එතකොට අපිව ගණන් ගත්තේ නැද්ද? අරක කොහොමද හොඳම කාලේ වුනේ? දැන් ඒක දන්නේ ඒක නම් මම දන්නෙත් නෑ මට හිතාගන්න බැහැ. එතකොට නෑ මම කියන්නේ මේ නෑ ඉතින් අර සහ ඩයිනෝසොරස්ලා ගැන කිව්වේ නැත්තේ ඇයි ඔච්චර දේවල් කියලා. මොකද මං හිතන්නේ හොඳ හොරෙක් වෙන්න කරුණු පහකුත් තියෙනවා. එච්චර එකක් කියලා.
ඔව් මොක ඔව් සීන් එක මොකද සීන් එක සිද්ධාර්ථ ගෞතම විතරක් නෙමෙයි කිසිම ආගමික ඔව් නායකයෙක් කිසිම කෙනෙක් කියලා නැහැ. ඩයිනෝසරස්ලා ඔව් ගැන කියලා නැහැ. ඔව් කවුරුත් දන්නේ නැහැ. එහෙම කට්ටියක් පෘථිවියේ හිටියා කියලා. එතකන් හොයාගේ මේ ඒක හැමෝම ඒක හැමෝම හිර වෙන තැනක්. කොයි කාලේ හොයාගත්තේ 1970 ගණන්ද 1700 එකයි 7යි මට මතකයි ඩයිනෝසරස්ලා කොහරි ගොඩ ඔව් ඈතකනේ මේ ළඟදී නේ කියන්නේ මේ ළඟදී හොයාගත්තේ. ළඟදී හොයාගෙන කාබන් ඩේට් කළා ඔය අවුරුදු මිලියන් 65කට කලින් ඔය ඔක්කොම කතන්දර හොයාගත්තේ මේ මෑතකදී. ඒ හින්දා මේ රිලිජියස් කට්ටියට ඒක පාවිච්චි කරන්න බැරි වුණා. ඒක සම්පූර්ණයෙන් මිස් වෙලා. ඒක අපි කොහෙවත් එකක් නැහැ. හදමු. එතකොට අපි ඩයිනෝසරස් ගැන කියලා දෙන තව අවුරුදු 1000කින් විතර මිනිස්සු කතා වෙනකොට බානකො ඩයිනෝසරස්ලා yes ඔයාට අන්න ඒකත් මම කියන්න හිටියේ රිලිජන් එකක් හදන්න ඕන නම් රිලිජන් එකක් හදන විදිහ මේ අර අරුගේ පොතේ තියෙනවා. ඔයා කියවලා තියෙද subtle art of not giving a මං fuck අයියා කියලා පොත. කිව්වට පස්සේ මේ උගේ දෙවෙනි තමයි එක මේ බැලුවේ මොකක් කරේ ඔය එපිසෝඩ් එක කිව්වා ඔක කොහේ හරි මේ පොඩ්කාස්ට් එකකට කොයි ඔව් පොර ලියලා තිනවා තව පොතක් everything is fuck කියලා. හොඳද? ඒකත් කියවන්න ඒක තියෙනවා පොර මේ රිලිජන් එකක් හදන හැටි. රිලිජන් එකක් හදද්දි රිලිජන් කොටස් දෙකකට බෙදෙනවා. හොඳද? රිලිජන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඩිවයින් රිලිජන් අනිත් එක අයිඩියොලොජිකල් රිලිජන්. හොඳද? මේ ඩිවයින් රිලිජන් කියලා කියන්නේ මොකක් හරි මේ අපිට හිතා ගන්න බැරි මිස්ටිකල් මොකක් හරි නිකන් සර්ව බලධාරී දෙවියන් මහා බ්‍රහ්මයා එහෙම නැත්නම් අර අපිට හිතා ගන්නවත් බැරි මෙන්ටල් ස්ටේට් යන නිර්වාණ සෙන් වගේ. හොඳද? එහෙම එකක් බේස් කරගත්තොත් එහෙම ඔයාගේ රිලිජන් එක ඩිවයින් රිලිජන් එක. හොඳද? එතනින් එහාට ගිහිල්ලා ඔයාලට පුළුවන් අයිඩියොලොජිකල් රිලිජන් ගන්න. හැබැයි ඔය හැම එකක්ම ඉවර වෙන්නේ ISM වලින්. ක්‍රිස්ටියනිසම්, හින්දුයිසම්, බුද්දිසම් ඊළඟට අයිඩියොලොජිකල් රිලිජන් ලිබරලිසම්, සෝෂලිසම්, ෆෙමිනිසම්, එන්වයරන්මන්ටලිසම් ඒ අයිඩියොලොජික ඒවත් රිලිජන් තමයි. හොඳද? ඒවා ඉවර වෙන්නේ ISM වලින්. මේ ඊළඟට නැෂනලිසම් ඒ ඉසම් වලින් ඉවර වෙන එකක් ඕන ඔයාට මුලින්ම. නිකන් ඩිල්ෂානිසම් වගේ. හොඳද? ඊට පස්සේ ඔයාගේ අයිඩියොලොජි එකක් ඕන මොකක් හරි. ඒ අයිඩියොලොජි එක ලේසියෙන් වෙරිෆයි කරගන්න බැරි වෙන්නත් ඕන. ඒක වෙරිෆයි කරගන්න බැරි වෙන නිකන් අර රසල්ස් ටීපොට් වගේ. වෙරිෆයි කරගන්න බැරි වෙනකන් තමයි ඒක කල්පවතින්නේ. දැන් හොඳම එක්සැම්පල් ඉස්සර රිලිජන් ඔක්කොම බේස් වුණේ ඉර උඩනේ. හොඳද? කට්ටියක් කිව්වා ඉර මෙහෙම ගිහිල්ලා මඩ වගුරක ගිලෙනවා කිව්වා ඉස්සර. හොඳද? මේ ඊට පස්සේ කිව්වා දෝලාවක නැගලා අහසින් මෙහෙම යනවා. උස බිල්ඩින් එකක් හදුවොත් ඒ දෝලාවට ගොඩ වෙන්න අපිටත් පුළුවන් ඔන්නෝම ඉන්න කතන්දරනේ ඒ කාලේ. හොඳද? ඒ දැන් මේ සන් බේස් රිලිජන් නෑනේ. මම ඔකට පොඩි පොයින්ට් එකක් එකතු වෙනවා මේ අහන කට්ටිය මට මේ මොකද්ද මම මේ මලින්දගේ කතාවට මගදී පනින්නේ මට අමතකන හින්දා ඊට පස්සේ මේ මම ඒක විතරක් කල්පනා කරනවා මේ නැතිව මේ කරදර කරනවා නෙමෙයි ඒක කියලින්න ඒක කියලිමු මේ මොකද මට නවත්තපු තැන මතකයි මේ මනුස්සයට අමතක වෙන හින්දා මූ පණිනව හින්දා කියලා ගණන් ගන්න එපා ඔය හැම ආගමකම බාන්න ඕගොල්ලෝ අපි මේ කියන්නේ මේ නිකන් හිතන්න පොයින්ට් හරිද මේ එතකොට උගන්ට ඊතර බලලා මේ ගන්න බලන්න ඔය අහසින් යන හැම එක්කෙනාම යන්නේ අස්සයෝ කියන්නේ මේ අර අස්ස කරත්තවල එක්කෝ රස්ස කරත්ත රත්තරන් අස්සයෝ රත්තරන් එහෙම නැත්නම් අස්සා කිරිගරුඬ වගේ සුදුයි දැන් ඒ කාලේ ඒගොල්ලෝ දැන් කාලේ වුණා නම් ඕක ප්ලේන් එකේනේ යන්නේ එක්කෝ යකඩ ගොඩක් කියලා කියන්නේ තිබුණා එහෙම නෙමෙයි අර ඒගොල්ලෝ එහෙම දකින්න දේවල් ටික අරන් තමයි අරක තව අප් කරලා තියෙන්නේ ඒ කියන්නේ පොළොව යන අස්ස කරත්තේ තමයි අහසින් යනවා නම් අහසෙත් යන්නේ අස්ස කරත්තක් සුපිරි අස්සයෝ දාලා එතකොට නිකන් අපිට නිකන් පොඩ්ඩක් හිතලා බලන කෙනෙකුට හිතන්න පුළුවන් ඔව් නේද එතකොට ඒකට එතනින් යහට හිතන්න විදිහක් නැහැ ඒගොල්ලෝ දකින්න සමාජයේ එක තමයි ඒක ටිකක් අප්ග්‍රේඩ් කරලා නිකන් කතාව දීලා තියෙන්නේ ඔව් එහෙම කියලා ඔව් මොකද මේ තෝර් ඕඩින්සන් ඉන්නේ මේ තෝර්ගේ තාත්තා ඕඩින්සන් එයාගෙන ඕඩින්සන්ද ඕඩින් දී ඕල් ෆාදර් නෑ ඕඩින්සන් කියන්නේ තෝර් ඕඩින්සන් කියන්නේ ඕඩින්ගේ පුතා කියන එක ඕඩින් තමයි තාත්තා තෝ පුතා ඔව් ජර්මන් නේද ඒ කට්ටිය ඕඩින් මේගොල්ලෝ නෝස් නේද ඒ කියන්නේ යුරෝප් ඔය පැත්තේ ඔව් ඊගේ ඕඩින් දී ඕල් ෆාදර්ගේ අස්සයට ඉන්න කකුල් 8ක් තියෙනවා අර වාගේ පොයින්ට් එකම තමයි මේ ඒ කියන්නේ අස්සේ කැමෝටම ඉන්න හින්දා නිකන් ඕඩින් දී ඕල් ෆාදර් නිකන් හොඳ අස්සෙක් වුණ හින්දා උට කකුල් වැඩි කරලා දෙනවා හැබැයි මේ කවුරුත් කියලා නෑ ඌ නිකන් මස්ටෑන් එකක යනවා බුගාටි එකක යනවා කියලා කියලා නෑ කවුරුත් ජෙට් පැක් එකකින් යනවා කියලා කවුරුත් කියලා නෑ අස්සයාම තමයි කකුල් ගන්න වැඩි සහ දැන්
මොකද ඊට එතනින් වැඩි හරි එතනින් යන්නේ නැහැ නේද? එතනින් හට සහ ඉමජිනේෂන් දැන් ගන්න. ඔව් එතනින් හට අර දැන් ඉමජිනේෂන් ගන්න. නොස්ට්‍රඩාමස්ගේ කතාවලයි කියනවනේ මේ එයා කිව්ව කියලා යකඩ කුරුල්ලෝ එයා කියන්නේ කුරුල්ලෝ. දැන් එයා බලනවා කුරුල්ලෙක් දිහා. එහෙනම් උඩින් යනවනම් කල යකඩ තියෙනවනේ. යකඩ වලින් හදපු කුරුල්ලෙක්. ඒ අරන්න මේ ප්ලේන් එකක් කියලා නෙමෙයි. ඔව් ඒකොල්ලෝ අර තියෙන දේවල් බලලා ඔව් එයා බස් එකක් කියලා නෑ කවුරුත්. අර තියෙන දේවල් බලලා අහසින් යනවනම් මේ වගේ වෙයි කියලා හිතනවා. ඒ අරන්න ඉතින් එහෙම එකක් තියෙනවා. අයියේ කතාවට යන්න. නැත්තම් දැන් අහන කට්ටිය. ඔව් මගේ කතාවට එන්න. ඔව් මේ ඉර ගැන රිලිජන් බේස් වෙලා තිබුණා. ඒ ඔක්කොම මේ සූර්ය මූලික ආගම්. ඒ ආගම් අද නැත්තේ අපි දන්නවා ඉර කියන්නේ තරුවක්. අනික තරුවක් විතරක් නෙමෙයි හෙන් නෝමල් තරුවක්. මේන් සීක්වෙන්ස් එකේ තියෙන G කාණ්ඩේ හරි නෝමල් තරුවක්. ඒ වගේ තරු මිලියන් බිලියන් ගාණක් මේ අපේ මිල්කි වේ එක ඇතුලේ විතරක් තියෙනවා. එතකොට ඒක ආය ආගම් හදන්න බෑනේ ඉල්ෂා. හොඳද? ඒකින් ආය ආගම් හදන්න බෑ. මොකද ඒකේ විශේෂත්වයක් ඇත්තෙත් නෑ. ඒ හින්දා අද වෙනකොට මේ සන් බේස් රිලිජන් නෑ. අද වෙනකොට තියෙන්නේ අපි කොහොමද හැදුනේ? ඒ කියන්නේ කොහොමද මිනිස්සු හැදුනේ? ඒකත් දවසක හරියට ඔප්පුණු තේ රිලිජන් වලටත් කියලා වෙනවා. ඊළඟට අපි ඉපදෙනකොට දැන් මගේ තාත්තා උසයි දුඹුරුයි. අම්මා ගොඩක් මිටි සුදුයි. හොඳද? සුදු කියන්නේ ලයිට් ටෑන් එක කෙනෙක්. තාත්තා ඩාර්ක් ටෑන් එක කෙනෙක් උසයි. මම උසයි ලයිට් ටෑන්. හොඳද? දැන් මට තිබ්බනේ කොට වෙලා ඩාර්ක් ටෑන් වෙන්න. නේද? එහෙම නොවි ඇයි මම උස වෙලා ලයිට් ටෑන් වුනේ? ආ මේ ගියාත්මේ මේ මොනවද මල් පූජා කළා. අයියා. නිලුම් ඒක දන්නේ නැහැනි බ්‍රෝ. ඒක දන්නේ නැති හින්දා දැන් ඔයා කියනවා ඔන්න ගියාත්මේ මං අහවල් මල් පූජා කරා කියලා. ඊළඟට එහෙම නැත්තම් අපිට කියත හැකිය ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. මං ඒක ඒ වගේ ජීවිතයක් මට ලැබිච්ච එක. නේද? මේ එහෙම නැත්තම් හින්දු එක්කෙනෙක් නම් කියයි මගේ ගියාත්මේ කරපු කර්මෙ හින්දා එහෙම උනේ කියලා. බෞද්ධ එක්කෙනෙක් නම් කියයි මොකද්ද බීජ න්‍යාය කියලා. නේද? මේ මොන කතන්තරයක් කියද අපි දන්නේ නැහැනේ. අපේ ක්‍රොමසෝම්ස් 23 ස්ප්ලිට් වෙලා ආපහු කනෙක්ට් වෙලා සමහර ඒවා ඩොමිනන්ට් රිසෙසිව් වෙන්නේ කොහොමද? ප්‍රමුඛ ලක්ෂණ නිලීන ලක්ෂණ වෙන්නේ කොහොමද දන්නේ නැහැනේ. ඒ දන්නේ නැහැ කියන එක වහගන්න අපි පාවිච්චි කරන පොඩි නිකන් ෂේප්මන්ට් එකක් තමයි බිලීෆ් කියන්නේ. විශ්වාසය. ඒක තමයි මුලදීම ආවේ අර අම්මා කොහොමද අම්ම බව අපි දන්නේ. එතන තියෙන විශ්වාසය. විශ්වාසය කියලා කියන්නේ හැමතිස්සෙම ඩිල්ෂන් you don't know ඔයා දන්නේ නැහැ. හැබැයි ඒක දන්නවා කියලා assume කරගෙන ඔයා ජීවත් වෙනවා. පොඩි රංගපෑමක් කරනවා. විශ්වාසය කියන්නේ එහෙම එකක්. ඒ හින්දා මේ විශ්වාසයට ලොකු වැලියු එකක් දෙන්න එපා. අනිත් එක ඉම්පෝර්ට්ම දේ විශ්වාස කරන්න දේවල් මමත් විශ්වාස කරන දේවල් තියෙනවා. හැබැයි විශ්වාසය මත පදනම් වෙලා තර්ක කරන්න එපා. ඒකට එකඟ වෙනවා. විශ්වාසය තර්ක කරද්දී ෆැක්ට්ස් වලින් එන්න. එතකොට ෆැක්ට්ස් වලින් එන්න. මොකද ඔයාගේ විශ්වාසය ඔයා හොඳට මතක තියාගන්න. ඔයාගේ විශ්වාසය ඔයාගේ විතරයි කියන. ඒක මගේ විශ්වාසය නොවෙන්න පුළුවන්. හැබැයි ෆැක්ට් එකක් නම් ඒක ඔයාටත් ෆැක්ට් එකක් මටත් ෆැක්ට් එකක් ත්‍රිකෝණමිතිය හැමෝටම ත්‍රිකෝණමිතියම තමයි. මේ මත පදනම් වෙලා ඔයා තර්ක කරන්න. ඔයා විශ්වාසයක් මත පදනම් වෙලා තර්ක කරනවා නම් මේ හැමතිස්සෙම වෙනස් වෙන්න ලෑස්තිලා තර්ක කරන්න. මොකද විශ්වාසයක් උඩ පදනම් වෙලා තර්ක කරන්න. ඒක මේ ඔයාගේ විශ්වාසයේ පරම සත්‍යය සලකා තර්ක කරොත් එimhe අන්තිමට හෙන්න අප්‍රසන්න රණ්ඩුවකින් වැඩි ඉවරයි. සහ ඒ දැන් ඒ වගේ දා පර්සනල් ගන්න හොඳ නැහැ. දැන් මේ දැන් අපි කවුරුවත් දැන් හිතන්නකෝ දැන් සයන්ස් වලට බන්න කියලා අපි නිකන් තරහරම ඔක හිතේ තියා ඉන්නේ නැහැනේ. ඒ වුණාට දැන් අර වගේ රිලිජන් එකක්ම ෆලෝ කරන අයම තමා මං හිතන්නේ වැඩිපුරම තරහින් ඉන්නේ නිකන් ඒකට නිකන් පෞද්ගලිකව ගහුව කියලා හිතන්න එපා. ඒගොල්ලන්ගේ විශ්වාසයට ප්‍රශ්න කරාට නේද? අනිත් එක ඩිලිෂන් හිතන්න අපි නෙමෙයි දැන් අපේ සයන්ස් අපේ ජොබ් එක නෙමෙයි සයන්ස් ජොබ් එක වෙන මිනිස්සෙක් හිතන්න නිකන් නීල් ඩීග්‍රෑස් ටයිසන් වගේ. හොඳද? එයාගේ මතය එක වැරද්දක් අපි පෙන්නලා දුන්නු තු ඇවිල්ලා අපිව බදාගෙන එකක් දෙන්නේ. නේද? ඌට හෙන ජොලි නුගේ මේ මිස්ටේක් එකක් අපි පෙන්නලා දුන්නා කියන ඌට හෙන ජොලි. මේ ඒකනේ දැන් අපිත් නම් ඒක අච්චර ජොලියක්වත් එහෙම නැහැ. මොකද අපේ ජොබ් එක නෙමෙයිනේ අර මිනිස්සුගේ ජොබ් එක. දැන් හිතන්න ප්ලූටෝ ප්ලැනට් එකක් නෙමෙයි කියපු කමිටි එකෙත් ඉන්නවා නීල් ඩීග්‍රෑස් ටයිසන්. හොඳද? දැන් ප්ලූටෝ අපහු ප්ලැනට් එකක් කරමු කියන කමිටි එකක් තියෙනවා. මම දන්නේ ආයෙ කරන්න හදන්නේ. නෑ මෙහෙමනේ බ්‍රෝ ප්ලැනට් එක ඩෙෆිනිෂන් එකට ෆැක්ට් දේවල් තුනක් තියෙනවා.
හොස්ටායක වටේ ඔබිට් වෙන්න ඕන හොඳද ඒ හින්දනේ ඔය ගැනමේඩ් කැලිස්ටෝ යුරෝපා වගේ නිකන් හෙන්න මැසිව් ප්ලැනට් වගේවත් මූන්ස් වෙලා තියෙන ප්ලැනට් නොවි ඒක හොස්ටායක ඔබිට් කරන්නේ හොඳද දෙවැනි එක එක ග්‍රැවිටියක ප්‍රමාණවත් වෙනවන ස්පිරිකල් ශේප් එකක් එන්න එතකොට ඒකන්නේ අපේ මුන් කියන්න ප්ලනට් එකක් වෙන්න පුළුවන් හොස්ටායක වටේ ඔබිටුනන මොකද එක ග්‍රැවිටිය ඇදි ස්පිරිකල් වෙන්න තුන්වෙනි එක ඒ ඕබිට් එකේ තියෙන මාස් එකෙන් පර්සන්ටේජ් එකක් තියෙන එක එක පිතුම් more than 70% වගේ ඒ ප්ලනට් එකේ ඒ බොඩි එකේ තියෙන්න ඕන ඕක තමයි තුන්වෙනි එක ප්ලූටෝට නැතිව තුන්වෙනි එක විතරයි ඒ කියන්නේ ප්ලූටෝගේ ඕබිට් එකේ තව තියෙනවා කෑලි බෑලි හින්න ගොඩක් ඒක සිග්නිෆිකන්ට් මාස් එක ප්ලූටෝ නෙමෙයි ඒ හින්දා තමයි ප්ලූටෝට ප්ලැනට් එකක් නොවි ඩ්වෝර්ෆ් ප්ලැනට් එකක් වෙලා තියෙන්නේ හොඳද හැබැයි ඒත් ගොඩක් කට්ටිය කියනවා හොස්ටා එක ඕබිට් කරනවා නම් මාස් එක ස්ට්‍රෝං ඉනෆ් නම් ස්ෆිරිකල් ෂේප් එකක් ගන්න එක ප්ලැනට් එකක් කියලා ඒ කියන්නේ අර තුන්වෙනි එක ඕන් නැහැ කියලා එතකොට තව ඒව නැද්ද එහෙම බලනකොට එහෙම බැලුවොත් එම් 20 ගානක් සෙට් වෙනවා තව මේ අපේ සෝලාර් සිස්ටම් එකට ප්ලැනට්ස් මේ ගොඩක් කට්ටිය කියනවා මේ ටෙක්ස්ට් බුක් එක සිම්ප්ලිෆයි කරන්න කියලා මේගොල්ලෝ මහන්සි වෙන්නේ මේ කට්ටිය කියනවා ටෙක්ස්ට් බුක් එක සිම්ප්ලිෆයි කරන එක අපේ ජොබ් එක නෙමෙයි ප්ලැනට් ඩිෆයින් කරන එක තමයි අපේ ජොබ් එක ඒ හින්දා ප්ලූටෝ ඔය කයිරෝන් තව එහා තියෙන කැලිබැලි ගොඩක් ඔක්කොම ප්ලැනට්ස් ඉතින් කියන්නේ ඒක ස්පිරිකල් ඊර වටේ කරකෙන්නේ වෘත්තාක් මේ ගෝලාකාර වස්තු එහෙනම් ඒ ඔක්කොම ප්ලැනට් ඒ ඔක්කොම ප්ලැනට් කියලා ඩොකියුමන්ට් එකට දාන්න හැබැයි ඉතින් ඉස්කෝලේ ළමයින්ට වද දෙන්න එපා මේවා මතක තියාගන්න කියලා උන් කියන්නේ ඒක මේ ඉස්කෝලේ පොඩි උන්ට මරන් ගන්න එපා මේ කිසි ගානක් මතක තියාගන්න කියලා මේ දැන් අපේ කියලා ඉස්සරහට උන් කියනවා ඒ වගේ ප්‍රශ්න අහන්න එපා ඕන්නම් අහන්න කියනවා මුල් ගෑස් මේ ප්ලැනට්ස් කීයක් තියද කොච්චරද එහෙම ප්‍රශ්න අහන්න අතු 20 ගානම මතකින් කියන්න එපා හැබැයි එහෙම හින්දා කියලා අරව ප්ලැනට් නොකර ඉන්නත් එපා කියලා මොකද ප්ලැනට් වල ඩෙෆිනිෂන් එක අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එක අනුව වෙනස් කරන්න උවමනාවක් නැහැ මේ ඒ හින්දා ඔහොම කිදින් කතන්දර යනවා ඒ ඩිස්කෂන් වලත් නීල් ඩීග්‍රාස් ටයිසන් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ ඔය ඉන්නේ පුට ප්‍රශ්නයක් නැහැ ප්ලූටෝ ඔෆිෂියලි ප්ලූටෝ ප්ලැනට් එකක් නෙමෙයි ඩ්වෝර්ෆ් ප්ලැනට් එකක් කියලා ඩික්ලෙයාර් කරපු කමිටු එක මම හිතන්නේ කොහෙද එයාට තමයි ඕකේ මේ ලුකුම මේ මං හිතන්නේ බ්ලේම් එක ආව කට්ටිය කෑ ගහනන්ට එයා කොහොමද මේ මොකද ට්විටර් එකේ පොඩ්ඩක් කේස් දා ගන්න වැඩිනේ ඔව් ඒ මනුස්සය මරන් කරන්න හැදුවා ප්ලූටෝ එළවුවා කියලා මේ එයා දෙසැම්බර් 25 ට්විට් එකක් දාලා ඒක තමයි මං හිතන්නේ වැඩිපුරම මේ එයාගේ කේස් ආපු එක හරිද දෙසැම්බර් 25 දාලා තිබ්බ ට්විට් එක තමයි මේ හැපි බර්ත්ඩේ ටු ද මකරි දාලා ඒ කියන්නේ මේ ලෝකෙ විනාශ කරපු මනුස්සයාට හැපි බර්ත්ඩේ කියලා කමක් දාලා සර් අයිසැක් නිව්ටන් කියලා අයිසැක් නිව්ටන් දුන දෙසැම්බර් 25 නේ ඒක දැන් අර දෙසැම්බර් 25 නේ දැන් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේ ජේසුස් වහන්සේට මේ හැපි බර්ත්ඩේ කියලානේ අන්න ඒ වගේ ඉතින් එයා පොඩ්ඩක් බලි දාගන්න එක්කෙනෙක් ලාකට හැබැයි මේ සර් අයිසැක් නිව්ටන් ගැන කතා කරද්දි තව පොයින්ට් එකක් තියෙනවා අයිසැක් නිව්ටන් දේව මැවුම්වාදී පිළිගත්තු කෙනෙක් මම හිතන්නේ අයින්ස්ටයින් උත් එහෙමයි ඒතිස් නෙමෙයි අයින්ස්ටයින් මට ෂුවර් නෑ හැබැයි සර් අයිසැක් නිව්ටන් බොහොම තදින් පිළි අරන් තියෙන ආගියුමන්ට් වලට ගිහින් තියෙනවා මේ මොකද පොර එකපාරක් හදලා තියෙනවා උගේ ගෙදර මේ මෙකැනිකලි ප්‍රතිරෝධයමයි කරලා සෝලාර් සිස්ටම් එක හොඳද මේ ගෙදරට එන හැමෝම අහලා තිනවා මේ මාෂා අමාරු වැඩි හරි ලස්සනයි මේ අනිත් එක අර clock it's working like clockwork හරි ලස්සනයි හොඳට හදලා කවුද මේක හැදුවේ ඔයාද හැදුවේ එහෙම කියලා හැමෝම අහලා හොඳද මේ ඊට පස්සේ උත්තර දීලා නැහැ ඒකට කාටවත් ඔය ඉග්නෝර් කරලා ඉඳලා තියෙන වගේ පිස්සු ඩයල්නේ ඔහොම උගේ යාළුවෙක් දැන් ඇවිල්ලා අහලා 7-8 පාරක්ම අහලා ඌ අහලා කවුද යකෝ මේක හැදුවේ කියලා හොඳද මේ ඊටසේ එතකොට නිව්ටන් කාර්යය කියලා දැන් ඔයාට උච්චර ෂුවර් මේක එකෙක් හැදුවා කියලා හොඳද ඔයා අහනවා මෙච්චර මේ තරහ ගිහිල්ලා අහනවා මගෙන් මමද හැදුවේ කියලා how about the real thing කියලා ඇත්ත එක ගැන ඔයා ඔහොම අහන්නේ නැත්තේ ඒ කියලා අහලා තියෙනවා ඒ කියන්නේ මේ ඌ වෙන මහන්සිලා තියෙන මේ කවුරු මේක හදපු සිස්ටම් එකක් කියන එක ප්‍රූව් කරගන්න. ඒකට ප්‍රූව් කරගන්න බැරි වුණා. ඒක වෙනම එකක්.
හැබැයි උගේ විශ්වාසය ඉතින් අපි ප්‍රූව් කරගන්න බැරි වෙනකොට විශ්වාසය කියන්න උත්සාහ කරනවානේ ඉතින් උගේ විශ්වාසය ඌ කියන්න හැදුව හැමෝටම මේ කවුරු හදපු එකක් කියලා හැබැයි ඒ ඔප්පු කාලේ කරගන්න තිබ්බ බැරි වුණා සමාජෙත් එක්ක ඒක නිකන් ඔළුවේ කිඳා බහැලා තියෙන්නේ නැති නේද සහ ඉතින් සහයි මෙයා කියනවා දන්න රිචඩ් ඩෝකින්ස් දන්නවනේ ඔව් මේ එයා කියනවා එයාගෙන් අහනවා අර මේ රිකි අන්තිමටම කවදාවත් මතක නැති කෙනා ඒ දෙන්නගේ තියෙනවා මේ චර්ච් එක ඇතුලේ ඒ දෙන්න මේ දෙන්නම ලොකුම ඒතිස්ලා දෙන්නේ ඔයා ප්‍රීඩාවින් ඉපදුනා නම් මොකක් කරයිද කියලා. එතකොට රිචඩ් කියනවා ඔව් මං එහෙනම් ක්‍රිස්තියානිටි බිලීව් කරයි කියලා. ඒ කියන්නේ ඉපදුන ඒ කියන්නේ ක්‍රිස්තියානි වෙලා ඉපදුනොත් ඒක විශ්වාස කරයි කියලා ප්‍රීඩාවින් වුණා නම් එයා. ඔව් රයිට් ඔව් නේද අනිත්තක මේ චාල්ස් ඩාවින් කියන මනුස්සයත් මම හෙන අගේ කරන්න මනුස්සෙක් මොකද ඌට ඕන හැටිය කියන්න තිබ්බා ඌට හම්බේච එවිඩන්ස් වලින් මේක දෙවියන්ගේ මැවීම කියලා ඌ අනිත් පැත්තරම තර්ක කරලා නෑ මේක මෙහෙම නෙමෙයි අර දූපතේ අරුගේ හොට මෙහෙමයි ගලපගොස් අයිලන්ඩ් වල මේ උගේ හොට මෙහෙමයි ඌට ඕන තරම් කියන්න තිබ්බනේ අර දූපතට දාපු කුරුල්ලොම මෙහෙමවල මේකට දාපු කුරුල්ලොම මෙහෙම මව්ව කියලා ෂේප් වෙන්න තිබ්බනේ ඌ හාර හෙව්වනේ ඒ උට පුළුවන් ගැටක් තියෙන්න තියම හොයන්න ඒ කියන්නේ හොයන්න කියන්නේ ඌ හෙව්වා කියන්නේ ෆැක්ට්ස් නෙමෙයි ඌ තින්කින් තෝට් ප්‍රොසෙස් එකක් නෙගියේ ඌට ඕන හැටි කියන්න තිබුණා දෙවියෝ අර දූපතේ කුරුල්ලන් වවලා තියෙන හොට රවුමට මේකේ හොට උලට ගේම් ඕවර් හොඳද එහෙම කියන්නේ නැතුව ඌ තව වෙන්න පුළුවන් කොච්චර හිතන්නේ නැද්ද මේ පිස්සුයගේ කුණ මේ මමත් කැමති මටත් ඒ වගේ මේ ෆ්‍රීඩම් ඔෆ් තින්කින් තියෙනවා නම් මට ඉච්චර ෆ්‍රී නෑ මම මොකද මේ අපි මමත් සමහරලාට ක්ලවුඩඩ් මගේ පවුලෙන් කල්චර් එකකින් එහෙම සමහරලාට ක්ලවුඩඩ් අරු එන දැඩි ක්‍රිස්තියානි පරිසරයකින් ඉඳලා කොහොම හරි අනිත් පැත්තට හිතුවා මාර්පොරක් ඔව් ඉතින් ඔන්න අපි කිව්වා මොනවද බිලීව් ෆැක්ට්ස් ගැන කිව්වා මේ දැන් මේ තව දැන් ඕක ගැන කියනකොට බිලීෆ් කඩනක් ගැන අපි සතුටු වෙනවා කියලා දැන් මම ඊයේ වෙනකන් විශ්වාස කරේ මේ ලෝකේ හැම මනුස්සයම ලොකු ප්‍රශ්න ඒ කියන්නේ හල්ලි ප්‍රශ්න වල ඉන්නේ කියලා දැන් ඊයේ අයියගේ කතාවෙන් තමයි මට හිතුනේ ඒ කියන්නේ වා තමයි එකම මට හම්බ වුණ එක්සෙප්ෂන් එක ඒ කියන්නේ මම හැපි කියන මනුස්සයෝ හරිද නෑ ඒ කියන්නේ මගේ හෙන්න බිලීෆ් සිස්ටම් එකක් එකකින් කැඩුනා ඒ කියන්නේ මං හිතන්නේ කවුරුත් නෑ ඒ කියන්නේ හැමෝගෙම මොලේ කෙමිස්ට්‍රි රන් වෙන්නේ නිකන් කියන මානසිකත්වයෙන් ඉන්නේ කියලා ඒ කියන්නේ හැම වෙලේම නෙමෙයි නිකන් ඔව් මං හිතන්නේ වාගේ තිබිච්ච කන්ෆියුෂන් එක තමයි ඔයා මගින් ඇහුවනේ අර වාගේ බටන් එක එබුවම වයිප් අවුට් වෙන බටන් එක මං ඔබනවාද කියලා ඇහුවානේ මං කිව්වනේ මං වෙලෙම ශනික ඔබනවා කියලා හොඳද එතකොට මං හිතන්නේ assume කරා මම එහෙන අවුලෙන් ඉන්නේ නැත්තේ කියලා හොඳද පස්සේ ඔයා ෆිගර් අවුට් කරා මං එහෙන ජොලිය සැපේ ඉන්න ඩයල් එකක් කියලා මේ එතකොට එහෙනම් ඔයාට තිබිච්ච අනිත් ඉෂුව එක අර බටන් එක ඔබන්නේ කියන එක හොඳද මේ ඉන්නනේ තියෙන්නේ එහෙන ජොලිය ඉන්නනේ තියෙන්නේ කියලා මේ ඒ ඔක්කොම මං හිතන්නේ අපි කතා කරලා විසඳගත්තා අපි මොකද කියන්නේ හැමෝටම ඒකට මේ අයියා ජීවත් වෙන්නේ ඇයි මං හිතන්නේ ඒක අරකට හරියන මේ උත්තරයකින් අයියා ජීවත් වෙන්නේ ඇයි දැන් අපිට දැන් හිට දවස් ඉන්නේ මේ ඔය එක තමයි මට එහෙම ජීවත් වෙන්න මොටිවේෂන් එක මට එහෙම ජීවත් වෙන්න ලොකු මොටිවේෂන් එකක් නෑ ඒ හින්දා මට බටන් එක දුන්නොත් එහෙම ඒ වෙලෙම ගත්තු ගමන් ඔබන්නේ එතකොට දැන් සුයිසයිඩ් කරගන්න නැත්තේ ඒක අමාරුවටක් හින්දාද ඔව් මම පුළුවන් තරම් අවංක උත්තර දෙන්න හදනවා ක්ලවුඩඩ් නොවි සුයිසයිඩ් කරගන්න නැත්තේ ඔව් ඒක හරි කොම්ප්ලිකේටඩ් වැඩක් හින්දා යුතනීෂියා වගේ තිබුණා නම් අපේ ස්විට්සර්ලන්ඩ් වගේ රටක් වෙලා අපේ යුතනීෂියා තිබුණා නම් හැබැයි යුතනීෂියා හැමෝටම ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ මොකක් හරි ඉෂුව එකක් තියෙන්න ඕන ලෙඩ වෙලා මැරෙන්න යනවා මොකක් හරි තියෙන්න ඕන මේ මට තව හෙට දැන් ඔයාගේ අහන්නේ හෙට මං ඉන්නේ කියලා මට එහෙම හෙට ඉන්න මේ ලොකු මොටිවේෂන් එකක් නැහැ මේ හැබැයි මං අද ඉන්න නොසතුටින් අද මං හින ජොලිය ඉන්නවා මං ආස දේවල් කරගෙන මේ හැබැයි සුයිසයිඩ් කරගන්නත් හරි කම්ප්ලිකේටඩ් ඉඳලා ඔය එකපාරක් එපිසෝඩ් එකක් කියලා තිබුණා පිරිමි සත්තු හැමෝම ඉන්නේ කොයි වෙලේද සෙක්ස් හම්බෙන්නේ කියලා බලාගෙන නේද අර එකක කියලා නෑ මෙහෙම ඒක ඒව ස්පෙක්ට්‍රම් නේ ඒ කියන්නේ සමහර මිනිස්සුගේ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි සමහරුන්ට හෙන්න බඩගිනි සමහරුන්ට බඩගිනි ඉවසගෙන ඉන්න පුළුවන් ඒව ඉතින් හැබැයි
දෙන්නට බඩගිනි එකන එකට බඩගින් නැති එක කිටියොත් අපි ඔන්න හොයන්න නොනුව ගැන අටපට්ටමට ගේ නොනුව හැමෝටම් බඩගිනි සමහරුන්ට වේගෙන් බඩගිනි බඩගිනි වුණා මුට හරි අප්සෙට් සමහරුන්ට බඩගින්න කාගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා තින් අර ඒවගේ දැම්මගේ සෙක්ස් ඩ්‍රයිව් එක හරි නෝමල් තැනක තියෙන්නේ නෝමල් මේ සමහරමගේ යාලු ඉන්නුගේ සෙක්ස් ඩ්‍රයිව් එක හෙන එක්ස්ට්‍රීම් හොඳ ඒක වෙලා හැබැ හැමෝටම් තියරන සෙක්ස් ඩ්‍රයිව් එක හොද අර ඔයා කිව්ව එහෙමවා නොකරන්නේ උලින්ම කෙල්ලට මැසේජ්ජවල බබා කොහොමද එහෙම කරන්න නීලකට ඔන්න කෝපි බොන්න යන්න ඕන ෆිල්ම් බලන්න යන්න ඕන අර එහෙම එක පාට සෙක්ටන සින්නයක් ලංකාව නැහැනි නේද මේ හෙලෝ මම අහවලා වා මලින්ද නේද ඕ ආර්ම හමල මට සෙක්ෂෝන වාටත් සෙක්ෂෝනද එහෙම එකක් මෙහෙ නෑන නේද එහෙම තිබ්බන වත් ඔයා නෙම හැමෝම පිය හැමෝම කරනවානි නේද එහෙම නැති හින්දනවා කරන්න ඇත්තේ නේද ඒවගේ මතම සුවිසයිඩ් කරන හරි කම්පලිකට වැඩන්නේ කොච්චර මහන්සේ නොදී සුවිසයිඩ් වෙන කරගන්න එකට ඊළඟට ඒක වැරදු ඊළඟට එන්න කිලිය ගීළඟට මේ ඔන්න ඔය හින්ද තමයි අර වගේ බටන එක හම්බුනොත් පං ඔබල දානවා එතකොට ඉවරයිනි අනිත්තක කෙලීම වයි පවුට් වැඩ ඉවරයි ඔබල දානෝ මේ අර වගේ හෙන්න කම්පලිකට ප්‍රසෙස් එකක් ගෝතරු කළ සුවිසයිඩ් කරගන්න තින කළ බොත්තම හරිද එතට වා පලේනේ ටිකට්ටක් අරංගින් ඕ කරංය ලංකාටයිලෝ බණ්ඩෝන එතකොට කරනවාද එක කවරතවට ගෙදට ගෙනත් දෙන්න එත් නෑනේ ඒත් නෑ නෑ ළඟට ගෙනත් දුන්නත් ම ඔබනවා මං වසර ගියාව බෝම්බ ගෙනත් දුන්න බෝම්බ දෙක මොකද එකක් පුස්සනවා ඒක මං හිතල තියෙන එක හරිත මං කියලා තින්නේ මේ ගල්ෆෙන්ට කෙල් තින්නේ නා වසර ගියාම දුක්විඳ ඉන්න බෑ වා නිදා ඉන්න වෙලාවක මං බෝම්බ දෙකක් ගෙනල්ලා නින්ද ගිහින් තිනලාක කොට්ටයට තියලා කිප් දෙක් ගලවනවා එකක් තිබ්බොත් එකක් පුස්සෙන්ට පුළුවන් දෙකක් පුස්සනොත් ඒක පුදුම වෙලාවන්නේ එතකොට කමන්න ඒකැන ඉන්ඩ ඕනි ඒකැන්නේ මේ මොකද යුනිවර්සිකෙන් කියන නෑ උඹ ඉඳපන් කියලා නෑ මගේ අර ලුකු මේ බයත්තියන මේ වයසට ගිහිල්ලරනිකං වැටිලා හෙම ඉන්ඩ වෙයි කක්ක හෙම දාගෙන ඇඳු මේ කවුනෑ අර ළමයි ඔන්න අයත්තින මගේ තැන ළමයි ඕන්නෑ කියන මේකන ඉන්නේනේ එක කරදරයි කියෙන ඔවු මෙමයි ළමයි ගැන සිනක මෙන්න මෙම ළමයි ඉන්න කොහොමත් කරදරයි ඕනෙක්කනකින් අහල බලන්න හොඳ දෙකෙන් ළමයි ඉන්න කවුරුත් මේ කියන්න නිපයි හින්න පට්ට වැඩි උඹත් කරපන් කියලා කියන්න ළමයි ඉන්න එකට ළමයි ඉන්න කරදරයි ඒක හරි ඒත් හිතන්න මංගේ කට්ට කන්න කැමති අවස්ථා කීපයක් තියෙනවා හොඳද එකක් ඇත්තන අවස්ථා කීපයක්න එක අවස්ථාව ඇතින්නේ මගේ කට්ට කන්න කැමති මගේ අර මගේ සොෆ් ස්පොට් තිරනේ එක මිනිස්සුන්ගේ අර අපි අදාල කරගන්න දෙවල් මගේ සොෆ් ස්පොට් එකත්තමයි ම ඉන්න රට හොඳද ශ්‍රී ලංකාව කියලා වර්ද වටහගන්න එප මගේ ඉන්න රට මේ මගේ සිටිසන්ශිප් එක තියෙන රටට මොකක්කරි කන්ට්‍රිබියෂන්යක් මගින් ඕන්න මං කරලා දෙනවා එක හොඳද මේ ද ඔස්ට්‍රේලියයි මම හිටපු ගාලේ ඒ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කරන්න දෙයක් කාවන මම කරලා දෙනවා මං ඉන්න රටන දැන් ලංකාව වෙනුවෙන් හිතන ලංකාවේ ජනගනත්වය හෙන්න අඩුයි අපේ පොපියලේෂන් ඩෙන්සිටික නිකන් 3-4යි එහෙමනම් මල් ළමයි 3-4 දෙනෙක් හදලා මේ මගේ රටට සපෝට් එකක් දෙනවා හොඳද මං හිතන්න මම ඔස්ට්‍රේලියාවේ හරි රුසියාවේ හරි කැනඩාවේ හරි හිටියනම් මල් ළමයි 3-4 දෙනෙක් අනිවාර්යෙන් හදනවා මොකද මගේ රටට පොපියලේෂන් එක ඕන ඒත් ලංකාවට මට කරන්න පුළුවන් උදව් ළමයෙක් නොහදින්න එකනේ බ්‍රෝ මොකද අපේ පොපියලේෂන් ඩෙන්සිටි එක වර්ග කිලෝමීටරයකට 336ක් දවද හින්න වැඩි හොඳ මගේ ඇත්තර මගේ රටට මං කරන උදව් ළමයෙක් නොහදින්න එක හොඳ ඒහින්ද මේ ලංකාවින්න කොහොමත් ළමයෙක් හදන්න හොඳ වෙරි අන්ලයික්ලි මේ අනිතක ළමයෙක් හදන කටුක අත්දැකීමෙන් මගේ රටටත් ප්‍රයෝජනයක් නැත්තම් මටත් ඇති වැඩක් නැත්තම් මට කොහොමත් ඇති වැඩක් නැහැ ළමයෙක් හදුවා කියලා ඇයි මං එච්චර කට්ටක් ගෝත්‍රූ කරන්නේ අනිත්තක මේ අපි මේ ජීවත් වෙන්නේ එහෙන මගුල් සක්වලක නෙමෙයිනේ නේද නිකන් අපේ මුළු ලයිෆ් එකම නිකන් ක්ලබ් එකක් පාටි එකක් එහෙම වුණොත් එහෙම ඒකත් අපිට එපා වෙනවා තමයි නිකන් හිතන්න එන්න මගුල් සක්වලක එහෙන නිකන් අපි ඔය කියන්නේ ඉමේජිනරි තැන් කියන්නේ එහෙන ජොලි තැන් හොඳද එහෙම හිකන ඔව් දැන් බිල් සේවියට සමහරට උගේ ලයිෆ් එක එපා වෙලා තියෙන ගෲප් දැන් කවුද දන්නවද ජෝරෝගන් එක්ක කතා කියනවා දැන් අයියක අහල් ඒක බාහුව පැය 3ක විතර මේකක් තියෙනවා මට බැලු තාම් ජේරි වහන්න හම්බුනේ හැමදේම තියෙනවානේ වාට දැන්
එපා වෙන්නේ නැද්ද කියලා කිසි දෙයක්. එයා කියන දැන් එයාට කවුරු හරි එයා ඉස්කෝලේ යන කාලේ කවුරු හරි එයාට මස්ටෑන්ක් එකක් දෙනවා ගියොත් එයා පිස්සු හැදේ. හරිද? දැන් එයාට කවුරු හරි ලැම්බෝගිනි එකක් දුන්නත් කියලා ඉන්නවලු. මොකද දැන් එයාගේ සතුට කියන ලෙවල් එකේ තියෙන මාරු උඩකලු. දැන් යාර කවුරු හරි ලොකු ලක්ෂරි හොටෙල් එකක වැකේෂන් එකක් දුන්නොත් යන්න එයාට ඒක එහෙම අදාළ දෙයක් නෙමෙයිලු. මොකද යාගේ ගෙදර චෙෆ්ලා 3 දෙනෙක් ඉන්නවලු නිකන් උඩම ග්‍රේඩ් එකේ කට්ටිය. ඉතින් එයාට දැන් සතුටු වෙන්න ඒ කියන්නේ හරියම එක්ස්ට්‍රීම් දේවල් කරන්න ඕනලු. ඒකට අරයාගේ නෝමල් කියන ලෙවල් එක අරකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා අර නිකන් ඒ කියන්නේ එයා කියන්නේ හැපිනස් බයි කරන්න බෑ ප්‍රෙෂර් බයි කරන්න පුළුවන් කියලා. ඔව් මේ ඕකේ හැබැයි දෑන් බිල්සේරියන්ට මිස් වෙච්ච පොයින්ට් එක සමහර වෙලාවට මේකෙදි මම දන්නේ මම බුඩිස් පවුලකින් එන හින්දා සමහරලාට පටිශෝධගාමී වුණාම රිවර්ස් තින්ක් කරාම හිතන්න පුළුවන් සමහරට ඩෑන් බිල්සේරියන් ඉතියෝපියා වලට ගියොත් එහෙම සමහරට ඌට ආපහු වෙන තැනකින් හැපිනස් හොයාගන්න පුළුවන් වෙයි. ඉතියෝපියා පැත්තට ගිහිල්ලා ඒ විදියට ඉන්න ගත්තොත් සමහරට වෙන විදියකට ඌට හැපිනස් එයි. අර මේ කවුද ශාරුක් ඛාන්ගේ මූවි එකක් තියෙන්නේ ස්වදේශ් කියලා බලලා තියෙද්ද දන්නේ. ඌ ඇමරිකාවේ ඉන්න සුපීරියර් තියෙන NASA එකේ ඉංජිනේර් කෙනෙක්. ඌ ග්ලෝබල් ප්‍රෙසිපිටේෂන් මෙෂර්මන්ට් කියලා ප්‍රොජෙක්ට් එකක ප්‍රොජෙක්ට් මැනේජර් එකේ NASA එකේ ලොක්ෙක්. ඒ වගේ ඌ ඉන්දියාවට ඇවිල්ලා ඌ ඉන්දියාවට ආස වෙනවා. ඇවිල්ලා ඌගේ හැපිනස් එක ඌ එතන හොයාගන්නවා. ඉන්දියාවේ අත ඩොටේ ගමක. හරිද? ඒ වගේ සමහරලා ඩෑන් බිල්සේරියන්ට තාපස්සට හිතුවොත් මේ එක්ස්ට්‍රීම් මෑන් නැතුව ආපස්සට හිතුවොත් වෙන තැනකින් ඌට හැපිනස් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි මෙහෙමයි. සල්ලි තිබුණොත් එහෙම හැපිනස් හොයාගන්න වැඩි ලේසි. මොකද අර ශාරුක් ඛාන්ටත් අර ගමට ඇවිල්ලා ඌගේ හැපිනස් එක ගම ඇතුලේ හොයාගන්න පුළුවන් නේ ඌගා සල්ලි තිබිච්ච හින්දා. අර නැතයි කරන්න වෙන්නේ. පුස්සයිකලයක් උඩ අඬනට වඩා රෝල්ස් රොයිස් එකක් ඇතුලේ අඬන එක සපයි. සැපයි අනිවාර්යයි. මොකද සල්ලි අනිත් එක මෙහෙමයි. ගොඩක් මං මේ ඔයාට මම ඔය වොයිස් මෙසේජ් එකක් කොහෙද තිබුණා. ගොඩක් වෙලාවට සල්ලි කියන්නේ උපකරණයනේ ටූල් එක ගන්න. හොඳද? නිකන් අලවංගුවක් වගේ එකක් මිටියක් කියතක් වගේ එකක් අපේ වැඩ ලේසි කරගන්න යූස් කරන්න ගන්න. අපි ගොඩක් වෙලාවට අපි සල්ලි පාවිච්චි කරන්නේ ජුවල්රි එකක් වගේ නිකන් ආභරණයක්. මේ අපි පොරකම පෙන්වන්න වගේ. එතකොට සල්ලි කියන වාට මහ වදයක් වෙනවා. ඒ හැර වාට පුළුවන් සල්ලි ඇත්තටම උපකරණයක් විදිහට පාවිච්චි කරන්න. එක්සැම්පල් වාට දැන් ඔන්න සල්ලි ටිකක් හම්බ වෙනවා. හම්බෙද්දි ඔයා මීල් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා. එක්සාම්පල් ලංකාවේ තියෙන කම්පනීස් ෆිට් මීල් කියලා එකක් තියෙනවා. ඊට් රයිට් කියලා එකක් තියෙනවා. මේක නම් පැලවත්තේ තියෙන ඊට් රයිට් කියන එක. උන්ට සල්ලි දුන්නම් මාසෙකට එක ගාණක් දුන්නම බ්‍රෝ හොඳද? උන් හොඳ ක්වොලිටියට කෑම හදලා නිරෝගී උන් ගොඩක් වෙලාට උන්ගේ ඕක ගන්න ඇත්ලටික් කරන කට්ටිය ඇත්ලීට්ලා වගේ අය. හොඳද? උන්ට පිට්ටනියටම ගිහින් දෙනවා කෑම එක. සෙල් ඉන්න තැනකට. මේකේ ඒ වගේ මීල් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගත්තම ඔයා ඉන්න තැනකට කොළඹ ඇතුලේ කෑම එක ළඟට ගෙනත් දෙනවා. අර තියෙන කන්න විතරයි. හොඳද? අනිත් එකේ කෑම හදලා තියෙන ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් මේ ෆැට් හරි අනුපාතයට. ඔයා කියන අනුපාතයට. ඔයා ඉල්ලන අනුපාතයට තමයි ඒගොල්ලෝ හදලා දෙන්නේ. ඒ වගේ තරම් හින්න කෑෆෝ. ඔන්න සල්ලි වලින් කරන වැඩ. එතකොට ඔයාගේ ඔළුවෙන් අයින් වෙනවා කෑම උයනවා කියන වැඩේ. හොඳද? ඊළඟට ලොන්ඩරි සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න. හැම දවස් 3කටම පාරක් ගෙදරට ඇවිල්ලා උන් අපේ මේ අප්සෙට් ඇඳුම් ටික මේ ජරා ඇඳුම් ටික බෑග් එකකට දාන් අරන් යනවා. අපිට හිස් බෑග් එකක් දෙනවා. හොඳද? අපිට තියෙන ඊළඟ ඇඳුම් ටික අර හිස් බෑග් එකට දාන්න ඌ ආයෙම අර බෑග් දෙක මාරු කරගන්න විතරයි තියෙන්නේ. මේ ඔන්න වැඩ සල්ලි වලින් කරනවනම්. ඊළඟට මේ ඕන්නම් ක්ලීනින් සබ්ස්ක්‍රිප්ෂන් එකකුත් ගන්න. හවුස් කීපින් සබ්ස්ක්‍රිප්ෂන් එක. මේ එතකොට හැම ඉරිදම හරි සෙනසුරාදාම හරි ඔයා කියන දවසක පොරක් එනවා ගෙදරට. ඌ ඔක්කොම ගෙදර ඩිස්ඉන්ෆෙක්ටන්ට් කරලා ඔක්කොම මකුණු දැල් කඩලා දූවිලි පිහි දාලා හදලා ඔක්කොම කරලා ඉවරලා ඌ යනවා. ඔන්න ඕකත් මම සල්ලි වලින් කරන්නේ. ඒකේදී ඔන්නම් තව සර්විස් එකක් තියෙනවා පියුමි හංසමාලියනවා. ඒ වැඩත් ඔව් වන්න ඒක තමයි ඊළඟට එස්කෝට් ඒකට කියන්නේ මොකක්ද එස්කෝට් සර්විස් එක. මේ එස්කෝට් සර්විසස් තියෙනවා. ඒවා ලංකාවේ ලීගල් නැති හින්දා අච්චර ඊසිලි ඇක්සෙසිබල් නැහැ. මේ ඕනනම් එහෙමත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාට ඔයා එතකොට ඔයාට හෙඩ් ස්පේස් ඉතුරු වෙනවා කල්පනා කරන්න, පොත් කියවන්න, ඔයා ආස වැඩ කරන්න. මේ ඔයාර මේ මොකක්ද අර කියන්නේ නිකන් අර ෂෝස් ටික ඔක්කොම දුන්නම් වෙන වෙන කට්ටියට ඔයාට ඉතුරු වෙනවා ඒව කරන්න. මේ
ඕක තමයි වැඩි. ඉතින් සල්ලි හම්බ කරාම සල්ලි යූස් කරන්න එපා මේ ෂෝෆ් එකට. මේ ඔයා එහෙන පොර කියලා පෙන්වන්න සල්ලි යූස් කරන්න එපා. මේකින් වෙන්නේ නිකන් අනවශ්‍ය කරදර ඇට්‍රැක්ට් වෙන එක විතරයි. හිතන්න මේ දැන් ඔන්න ඩිල්ෂාන් අද ඉන්නවා. හෙට ලබන සතිය වෙනකොට ඩිල්ෂාන් පදිනවා රෝල්ස් රොයිස් එකකුයි මේ හින්න ගෙදරක ඉන්නේ. එහෙම වුණොත් ඔයා නිකන් සමහරලාට අනවශ්‍ය කරදර ගොඩාක් ඇට්‍රැක්ට් කරගන්න හොරු තරහකාරයෝ ඉරිසියාකාරයෝ එන ගොඩක් ඇට්‍රැක්ට් කරගන්න. එහෙම ඕනේ අන්න සල්ලි වලින් කරන ජොලි වැඩ. එතකොට ඔයාලට පුළුවන් දවසට ඕනනම් ගෙදරට වෙලා ඉඳගෙන පොඩ්කාස්ට් හදන්නද ඕන දෙයක් කරන්න පුළුවන් මේ ඒ වගේ කරොත් ඊළඟ ස්ටෙප් එක ඔය ඔක්කොම දේවල් කරන්න ඔය ඔක්කොම ඔය බේසික් ඔය දේවල් ටික කරගන්න සල්ලි පැසිව්ලි එන්න හදාගන්න. එතකොට අන්න හෙන සැපීත හැකි ටික් ගන්න ඒසිය වෙන්න දින යුෆිස් එක මේ කෝන්ටික් ගලකන්න ඕනේ. එතකොට යුෆිස් එකෙන් ඩේටා එක මාරු කරගන්නකන් තියෙනවා. හරි මේ මෙහෙම පොයින්ට් එකක් තියෙනවා මගේ හරිද? ඒක මේ ඒක මගේ මේ ඔව් මොකක්ද උනේ? තප් කරගන්න. හරි ආයි කැලේ කියන්නේ රත්නපුර එන කැලෑට අත්තේ ඉන්නේ නේද? එහෙන නිකන් පොසත් උනාට කැලෑවක ඉන්නේ නේ. මම පොසත් නෑ. මම සාමාන්‍ය කෙනෙක්. නෑ මං ඔය ඉතින් ගෙදර පොසත් වෙච්ච ගමන් නිකන් ඉන්හෙරිටන්ස් එනවනේ ඉතින් එතන උන්නේ කොමුකුත් මං තනි එහෙම එකක ඉන්නේ. මන්නම් එහෙම නෑ මම නම් දෙන ඔක්කොම ගන්නවා. නිකන් කියන්නේ මං ඔය කියන්නේ වලිදාගෙන ඉන්නේ නිකන් අර ඉස්සෙල්ලා මෙහෙමනේ අපේ ගෙදර තිබ්බේ කියන්නේ මේ ඉගෙන ගන්න ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් වෙන්න වගේ සීන් එකක්. ඒතකොට බිස්නස් වල මං ඒක දැන් ඉතරවගේ නෑ දැන් තියනවා ඉතින් එතකොට මං කෑ ගහලා කිව්වේ මට ඕනේ යන්න බලන්නකෝ. මේ ඇත්තට මගේ නම් අර ඉන්නේ මම නම් හිතන ඕනේ නැහැ ගුත්තෝනේ දෙන පාලට හව් කෙරි ගහන කතාව මගේ අවුල වාගේ මගේ නම් සීන් එක මේ පේරන්ස්ලා මොන හරි දුන්නොත් මං ගන්නවා ටක් ගාලා ගන්නවා අර පොඩ කෑ ගහගන්නේ ඔව් මම නම් මම හැබැයි මං හරියටම මේ වග බලා ගන්නවා මේ ඒගොල්ලෝ මට ඒක දුන්නට පස්සේ ආපහු ඒගොල්ලන්ට ඇඟිලි ගහන්න බැරි වෙන්න. ඒ කියන්නේ හිතන්න මට ඕන අපේ තාත්තද කොහෙද අපේ තාත්තා එහෙම මේ හරි ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් කරන කෙනෙක්. ඒ කියන්නේ අපේ තාත්තා හරි එයාගේ ෆිලොසොෆි එකත් හරි ෂෝක්. ඒ කියන්නේ එයා බින්දුවේ ඉඳලා පටන් ගත්තු කෙනෙක් මුකුත්ම නැතුව. හොඳද? පදින බයිසිකලයක්වත් නැතුව පටන් ගත්තු කෙනෙක්. එයා ඊට පස්සේ ඔන්න අපිට 18 20 වගේ අපි ඇඩල් කෙනෙක් වෙනකොට අපේ ගෙවල් තියෙනවා කාර් තියෙනවා එහෙම. එයා මිඩල් ක්ලාස් එකට අපිව පුෂ් කරා. දැන් එයා කියන්නේ නැහැ උඹලත් තාපහු මුල ඉඳන් කරපල්ලා එහෙම කියලා. හොඳද? එයා කියන්නේ ඔන්න දැන් ගෙවල් තියෙනවා කාර් තියෙනවා යුනි ෆීස් ඔක්කොම ගෙව්වා ඔක්කොම හරි දැන් එතනින් එහාට උඹලා කරගනින්න කියලා. හොඳද? හරි ෂෝක් නේ දැන් මගේ සමහර මගේ යාළුවෝ ඉන්නවා හෙන්න තාත්තලා හෙන්න ධන කුවේරයෝ හෙන්න මිලියනර්ස්ලා. හැබැයි උන් පුතාලට කියනවා මේ මම ඔක්කොම මේ බින්දුවේ ඉඳන් ආවි උඹ බින්දුවේ ඉඳන් වරෙන් කියලා. එන්න බොන්නේ හොඳද? අපේ තාත්තා එහෙම නෑ. අපේ තාත්තා කියලා තියෙන ඔන්න කාර් තියෙනවා ඔක්කොම තියෙනවා. මේ දැන් ඔයගොල්ලෝ එතනින් එහාට කරගන්න කියලා. ඇත්තට මේක මාර ලීසි. එහෙම දීලා තියෙන එක. ඊළඟට මේ ඔය තාත්තයි අම්මයි මට ඉඩමක් එහෙම අරන් දෙන්න හැදුවොත් මං ඉඩම එපා කියනවා. ඒ ඉඩමට ඉක්විවලන්ට් සල්ලි මට දෙන්න කියනවා. මොකද ඉඩමක් කරන් දුන්නොත් ඒක ෆිසිකල් නේ ඒගොල්ලන්ට එතනට එත හැකි. ඊළඟට ඒගොල්ලන්ට කියතයි මෙතන ගියකුත් හදමු කියලා. එතන ගියේ හැදුවට පස්සේ ගියේ ඉඩමයි දැන් පේන්න තියෙනවා ෆිසිකල්. එහෙම දේවල් මම ඒගොල්ලන්ගෙන් ගන්නෑ. මට ඔහොම එහෙම එකපාරක් කරන්න හදලා මං කිව්වා තාත්තා ඉඩම විකුණලා සල්ලි මට දෙන්න කියලා. එහෙම කරා. මට සල්ලි දුන්නා. ඕකට මේ මට මේ ඔව් අර ඒක බැලන්ස් ඒක පොඩ්ඩක් බැලන්ස් කරන්න ඕනේ. ඉතින්
අර වගේ ෆිසිකල් දෙයක් හිතන්න තාත්තමට ඔව්. කාර් එකක් කරන් දුන්නොත් වැඩි අප්සෙට් තාත්තා කාර් එකක් කරන් දෙන්න ඉන්නවනේ මම තාත්තට කියනවා තාත්තා ඒ ගානට සල්ලි මට දෙන්න කියලා. පස්සේ මම ඒ සල්ලි ටිකක් තියන් ඉඳලා මාස 3-4ක් විතර ගිහිල්ලා ඒකට තව ටිකක් දාලා මට ඕන කාර් එකක් ගන්නවා. එතකොට ඒක තාත්තාට දීපු කාර් එක නෙමෙයිනේ. අන්න ඒ වගේ. මට ඔකට උදාහරණ මතක් වුණා මේ දැන් ඔය මම ෂොප් එකක් කරනවානේ. ඒ ෂොප් එක මම ඔය කතා මම හිතන්නේ මම කිව්වා පොඩ්කාස්ට් එකත් මේ ඒකේ මම රෙන්ට් එකත් ඔව් තාත්තගේ ෂොප් එක මම දුන්න රෙන්ට් එක. ඊට පස්සේ දැන් උන් රෙන්ට් එක දීලා ඉන්නකොට තාත්තා ඇවිල්ලා හරියට ඇවිල්ලා කියනවා මේක රුපියල් 80000 විතර දෙන්න පුළුවන්. දවස් 20යි දුන්නේ. 80000 විතර දෙන්න පුළුවන්. දවස් කීපයක් යනකොට මං කිව්වා තියාගන්නකෝ මං එනවා මගේ කඩේකට කියලා රෙන්ට් එකට ගිහින් හිටියා. ඊට පස්සේ කෙලවුණා හොඳටම. තාත්තට ෂොප් එක දෙන්න බැරුණා රෙන්ට් එකට. ඒකින්ද මං ආය ආවා. ඒ අර උඩ තට්ටුවට ගිය ගනේ හොඳටම කෙලවුණා. ඊට පස්සේ මගේ යාළුවාට එහෙම නිකන් රුපියල් 1300ක් වගේ එහෙම දෙනවා. ඒ කියන්නේ එච්චරයි අන්තිමට ගණන් හදලා බැලුවට පස්සේ ඊට පස්සේ කොහොම හරි මේ ආයෙතෙන්ට ආවා. නෑ මගේ අර නිකන් ඒක නිකන් මේ මගේ මානසික අවුලක්. මට තියෙනවා නිකන් කියන්නේ කවුරු හරි කියයි කියලා තාත්තා හම්බ කරලා දීපුවානේ එක මට ඕනේ එහෙම අහගන්න ඕනේ එහෙම ඉතින් කමන්නේ නැහැ ඉතින් මොකක් වුණා මොකෝ තමයි අර තාම දෙනවා නිකන් නෑ ඒ කියන්නේ මම try එකක් දෙන්න ඕනේ කියලා ඒක නිකන් මගේ තියෙන ලුකුකමක් වගේ එකක් මම හිතන්නේ අනවශ්‍ය දෙයක් ඒ කියන්නේ ඕනේ නැහැ පුළුවන් තරම් ප්‍රශ්න අඩු වෙන තරමට හොඳයිනේ දැන් ගෙදර නිකන් මුකුත් මොන කරන්නේ ඔව් මගේ නම් ඔව් මගේ නම් ඇත්තටම මේ කියන්න දෙයක් නැහැ මගේ නම් තියෙන ඉතින් තාත්තා හම්බ කරලා දීපුවා තමයි හැබැයි එතනින් එහාට මම ඩිවෙලොප් කරලා තියෙනවා තාත්තා මට ලක්ෂ 10ක් දුන්නා ඒ ලක්ෂ 10 25ක් කරලා තියෙනවා හැබැයි මුල් 10 දුන්නේ තාත්තා මගේ මුල් 3 දුන්නේ අම්මා මේ මුලම ලක්ෂ 3කින් පටන් ගත්තේ රයිට් ඒ වගේ මේ මම ඇත්තටම මගේ නම් ගේම ගහන්නේ පේරන්ට්ස්ලා හදලා දීපු සල්ලි වලින් තමයි මම පිටරට ගිහින් ඉගෙන ගත්තේ යුනිෆීස් කිව්වේ පේරන්ට්ස්ලා ලංකාවේ ඉගෙන ගනිද්දි යුනිෆීස් කිව්වේ පේරන්ට්ස්ලා ඒ වගේ අනිත් එක මේ ඔය අර සමහරලාට මේ දැන් ඔය ඩිල්ෂන් තියනවනේ මැගසින් වලින් එහෙම ඇවිල්ලා අපි ඉන්ටර්විව්ස් ගන්නවනේ හොඳද ඒ ඉන්ටර්විව්ස් ගන්නකොට ඉතින් මගෙන් අහනවා මොනවද පොඩි කාලේ අභියෝග මොනවද කියලා කියනවා මම කියන ඉතින් මොකුත් තිබුණේ නැහැ කියලා හොඳද ඉතින් මම මොනවා කරන්නද මට මොකුත් තිබුණේ නැහැ හොඳද දැන් ඔය සමහරු කියනවනේ මේ අද ගෙදර යද්දි ගෙදර කන්න තියද කියලා ෂුවර් නැහැ හොඳද සමහරු එහෙම ඇත්තටම ගෝත්‍රු කරලා තියෙනවනේ ඉතින් මට එහෙම වෙලා නැහැ මම දන්නවා ගෙදර ගියාම කන්න තියෙනවා හොඳද දැන් සමහරු කියන ඉස්කෝලේ ෆුට්බෝල් ගහද්දි යාට බයයිලු සපත්තු කැඩෙයි කියලා ඒතකොට තව සපත්තුවක් ගන්න සල්ලි නැහැ හොඳද දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ ඒත් මගේ සපත්තුව කැඩුනොත් ඒගොල්ලෝ මට තව සපත්තුවක් කරන් දෙනවා කියලා මම දන්නවා හොඳද මේ ඉතින් මට එහෙම මොකුත් අප්සෙට් එකක් තිබිලා නැහැ කවදාවත් මට ඒ කාලේ අප්සෙට් එකක් තිබුණෙත් නැහැ ඉතින් දැනුත් එහෙම අප්සෙට් එකක් නැහැ ඉතින් කොහේ ඉන්නවා මේ අර හැමෝම හිතනවා ඒ වගේ ඒ සක්සස් කියන එක නිකන් අර හින්න පොඩි තැනක ඉඳන් ලොකු තැනකට එන්න ඕනේ කියලා මේ තාත්තට සල්ලි තිබ්බ හොඳට එයා කරේ ඒක ඩිවෙලොප් කරා තිබුණා ඒ කියන්නේ එයා මේ වැරදි ඩිසිෂන් ගත්තා මොන හරි අර මම හිතන්නේ ට්‍රම්ප් එයාලයින්ද මොකක් හරි ට්‍රම්ප් ෂටල් තිබ්බනේ ඒ වගේම සාර්ථකුන් නැහනේ මේ ඔව් ෆේල් තියෙනවා ගොඩක් ෆේල් තියෙනවා ෆේලියර්ස් තියෙනවා ඔව් අන්තිමට ඉතින් ප්‍රෙසිඩන්ට් උනානේ කොහොමරි අයියට මේ අර කලින් කිව්වට මට මේ පොයින්ට් එක කියන්න හිටියා මේ ඒක තමයි අර අය කිව්වේ මේ ෂෝෆ් එකට වීදම් කරන එක තේරුම් නැහැ කියලා මෙහෙමයි ඒක දැන් ඒක මේ මගේ ඒකට මගේ ආන්සර් එක හරිද දැන් බිස්නස් කරනකොට ෂෝෆ් එක නැත්නම් මිනිස්සුන්ට බිස්නස් එක හිතන්නකො නිකන් ඉන්නේ දැන් ෆුල් අනාතෙක් වගේ කියන්නකො හරිද මුකුත් නෑ නිකන් ඔහේ වැටලා ගාගෙන ඉන්නවා කියන මුකුත් ඒ කියන්නේ අද මම ගන්නකෝ එක්සැම්පල් එකකට හරිද මේ මම පාවිච්චි කරන එක එතකොට දැන් හිතන්නකො දැන් මම දැන් ඔය එක දේවල් විකුණනවානේ කම්පියුටර් පාර්ට්ස් විකුණනවා එහෙම නැත්නම් එක දේවල් කරනවානේ එතකොට මට හිතෙනවා දැන් මගේ මොකක් හරි යට බේස් එකක් නැහැ කියලා කට්ටියට හිතුනොත් ඒගොල්ලෝ මගේ බිස්නස් එකෙන් දෙයක් ගන්න බය කියලා හිතන්නකෝ දැන් කවුරු හරි දැන් අපේ කම්පියුටර් ඕඩර් කරනකොට සමහර වෙලාවට රුපියල් 40000 50000 60000 දාලා දවස් 3ක් විතර ඉන්න වෙනවා එතකොට දැන් 50000 මට අවුලක් නැහැ කියලා හිතුනොත් කාට හරි එතකොට ඒක මට දාලා ඉන්න ඕනේ ඒ වුණාට නිකන් මං ගැන ෂුවර් නැත්නම් මම මේක අරන් මාරුනොත් එම
අන්න ඒකින්ද මං හිතනවා ඒ ඔව් කියන්නේ මේ ටයිප් එක බිස්නස් එකේදී බිස්නස් එකක ඉන්නකොට පෙන්වන්න ෂෝ ඔෆ් එක ටිකක් තියෙනවා කියන්නේ මෙයාට කෙලවෙන්නේ නැහැ මං මෙයාට දුන්නා කියලා සල්ලි හරි මේ ඔව් මාරු වෙන්නේ නැහැ අරන් මාරු හ්ම් වෙන්නේ නැහැ බාල දෙයක් දෙන එකක් නැහැ මෙයා දිගටම කරගෙන එයි ඔව් මොකද මෙයාට මේ ගාන අරන් මාරු වෙන්න තරම් තත්ත්වයක් නැහැ ඒකට මං හිතනවා ටිකක් පෙන්වන්න ඕනේ කියලා රයිට් ඔව් ඔයා කියන එක හරි මොකද බ්‍රෝ ඔය දෙකේදීම ඔය සිද්ධි දෙකේදීම ඔයා කරේ ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ඔව් කැල්කියුලේටඩ් ඩිසිෂන් එකක් ගත්ත එකනේ ඔව් නේද ඒක ඔව් මං දාන්නේ ෂෝ ඔෆ් කියන කොටට දැන් උදාහරණයක් විතර මගේ යාළුවා ඔව් මේ ළඟ ඉන්නේ ඔයා දන්නවා කෝසල් කෝසල සදරුව හොඳද ඇපල් ඇපල් කෝසල නෑ කෝසල ජයසේකර කුසල් ඒතිස් ජයසේකර මගේ account එකේ ඉන්නවා දන්න ඒතිස් ඩයල්ල වත් දන්න වගේ දන්න ඒවට ඔව් කමෙන්ට් ඉන්න සහමත් කරන බන් ඔව් දකින පොරත් ඔව් පොරත් ඒතිස්ට එක් කෙනෙ දැන් පොරගේ බිස්න පොරට වාහන එක කිසිම ඔව් සෙන්ටිමෙන්ටල් ඔව් ටේච්මන්ට ගන්න හොඳද ඌට වාහනික යහට පෙට්ටියක් ඔව් වගේ තමයි ඔව් වාහනයට සලකන්නේ හොඳද ඒත් පොරගත්ත මෙල් ඔව් දැම් පොර ඔව් ගත්තා උඩිය එකක් හොඳද ඇයි අවුඩියක් ගත්ත මොකද ට අවුඩියක් ඕන මොකද බිස්නස් එකට ගිල කතා කර දරවා කිව්වගේ නිකන් වූ ඔව් සක්සෙස්ෆුල් කියලා පේෙන් නොනෙලියට මේ හැබැයි ඌ අවුඩියකට සලකන්න යකට පෙට්ටියක් වගේ තම ඔව් ඒකන ගන්න දෙන්න දැ ඌ මේ අර මොකද කොටියගේ පුල්ලි වෙනස් කරන්න බෑගෙන මුතින් ඕනවාහනකට යකට පෙට්ටියක් වගේතම සලකන්නේ මේ කොමරි ඒක ඇත්ත එතකොට අය කරේ ෂෝෆ් එකක් නෙමේ වා කරේ කැල්කියුලේටඩ් බිස්නස් ඩිසිෂන් ගන්න ඒක ඕකේ දැන් මට මේක පම්පෝරි ගහනනේ මට ඕන්න කඩයට ගිහිල්ලා මසිඩිස් පෙන්ස එකක් ගන්න පුළුවන් හොඳද ඒත් මට මොකටද මට ඕන්න ෑනේ මොකද මගේ බිස්නස් වල හැටියට මගේ කලයින්ට් මංගාවට එන්නේ ඒ වැඩි මට දෙනවා කියලා තීරණ එක ලිවර කරලා මම හිතන අය ක්‍රයිස්ලේකට ඉස්සර ආසාවෙන් හිටියා නේ ඉස්ර ක්‍රයිස්ලේකට ආසාාවෙන් හිටියාව නිකමන් නිකන් කිය නිකම් මිනිස්සුන්ට තේරෙන්න හොඳද කඩයට ඉහල ගන්න පුළුවන් ම ගන්න ඇති මංගාතින මයික්‍රෝ එක මට ඒකත්ම ඇතරම් පදින්න ම ගොඩක් කලා ටැක්සි වල යන්නේ මොකද මට එහෙම බිස්නස් එකක් වෙනුවෙන් කාරක කොන්නෑ හොට තේරන ඇති දැන් මට වැඩක් බාර දෙන කම්පනියක් මට එනවා ඒගොලු කලින්ම තීරණය කලිව සහ නොලේජක සහ මගේ ප්‍රඩක්ෂන් කොලිටික මොක්කරි දෙයක්කින් දරන්නේ ඒගොල් කලින්ම තීරණය කල්ලිවරයි මට වැඩි බාර දෙනවා මලින්ද තමයි මේ කරන්න කියලා හොඳද සමහරලාට ඔය ඕවා එන්න ඒජන්සි ස්ටරූන ඒජන්සියකට කලයින්ට් කියන මේ වැඩට මලින්ද වනිවාරෙන් දාන්න ඕන කියලා එතකොට මටර මර්සිඩිස් බෙන්සේහකින් හරි ක්‍රයිස්ලයකින් හරි ගිහිල්ල ඒගොලගේ දිනාගන්න දෙයක් නෑ එහින්ත මංගන්න ඇත්තේ මං ඉතින් යන්න පිබල ඔවු මට කවුරුහර කිව්වා ඒවගේ අර අයගේ මේ මොකක්ද උගන්න ලෙක්ෂ කරන තැනකට ආව මේ හැලිය කොට ඉන්න මල්ලිකෙනෙ කිව්ව මේ ආනෑ මොකක්ද මලින් අය බං එන්නේ මේ මොකරි මොකද ටැක්සිවල් එන්න කියලා මට කිව්ව මේ එකනිකන් ඇයි එහෙම එන්නේ වගේ එකත් මකින් ඇහුවේ නැති මංකිව ඉතින් නෑ වානික මාර නිදහස ඉන්න හදන එකනෙන්නේ ඔය කොළ වෙලෝන එකක් නෑ කියලා ඔබියස්ලේ ඒම අවුට්සෝස් කල්ල දන්නේ ඒ වැඩේ මංගර කලින්වාට කිවේ කෑමු වෙන එක කරදරයින මිල් සබස්ක්‍රපෂන් එකක් ගන්න රෙදි හෝදන කරක් කලබලයින කරදරයින ලොන්ඩ්‍රී සබස්ක්‍රපෂන් එකක් ගන්න ඩ්‍රයිව් කරන එක කරදරයිනම් ඌබ පික්මී තියන එක අරක්කොට මොඩ ලේසිනික බට්නය කොබපු ගවන්ගෙනවා මේ එහින්ද මේ මම ඒවගේ ඔක්කම උත්සෝස් කල්ල දෙන්නේ හැබැයි මට වුනත් මගේ බිස්නස් එක පවත්වාගෙන යන්න මර්සිඩිස් බෙන්සේකින් ගිහිල්ල බැහැලා සඟත් දාලා එහෙම හොඳ ෂර්ට් එකක් වටින ෂර්ට් එකක් ඇඳලා එහෙම ඉන්න වනුනා නමන් කරනවා මගේ වැඩට අවශ්‍ය විදිර හැඩගහෙන්න කැමති තින් මංගන්නේ මගේ වැඩ අවශ්‍ය විදිහට හැඩගලඉන්නේ මංකව ශෝෆ එක ඒක නෙමේ නිකං මං යන්නේ මර්සිඩිස්සේ අල්ලපු ගෙදර මිනිහට පේන්න ඒක තම ශෝෆ් කිව්වේ අරක ශෝෆ්නම අරක නිකම් බිස්නස් කල්කුලේෂන් ගන්න හොඳ දැන් අපේ කෝසල එහෙම මංහිතන අවුඩිවලට හිම ආසාාවක් නෑ උගේ හොද ඌේ අවුදියක් ගත බිස්නස් කල්කුලේෂන් එකට ඒක කමක් නෑ එක කරන්න එක අනිවාරෙන් කරන්න අත්තන් ඉතින් අර වෙන්න දැන්වාගේ
කම්පියුටර් කඩේට එනකොට මම බලනවා ඉස්සරහා තියෙනවා හොඳ සිවික් එකක් නවත්තලා පොරත් හොඳට ඇඳලා ඉන්නවා රයිට් අවුලක් නෑ මුට 50000ක් දුන්නත් මෝහරකම් කරන්න මං ඒක ගොඩක් ටාගට් කරන්නේ ඔන්ලයින් මං මෙතන මං චුප් එකට යන්නේ කාර් එක නවත්තන්න තරන්නේ අර ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සමහර කාලවලදී මං ඔන්ලයින් මගේ බිස්නස් එක වැඩි මේ ෂොප් එකේ වෙනවට වඩා එතකොට දැන් අර ඒ ගොඩක් ඒවා එතකොට නිකන් ඒ කියන්නේ එක මං ඉස්සරින් නම් හිතලා තියෙන තමයි දැන් කවුරුවත් මගෙන් ඔන්ලයින් බඩුවක් ගන්න එක නෑ මං නිකන් අනාතයි කියලා දන්නවනේ ඒක ඒ කියන්නේ එහෙම කියලා හැබැයි මගේ කිසිම ෆොටෝ එකක් එහෙම නෑ මං හිතන්නේ FB එකේ එකක් කොදයක් තියෙන අර මොකක් හරි මං හැබැයි ඔක් කොහෙන් හරි රින් ගෙව්වා මං සාමාන්‍යයෙන් එහෙම අර ඒ කියන්නේ එකපාරට දා ඒ කියන්නේ ගිහින් මේව කළා දාන්නේ නෑ කොහෙන් හරි නිකන් පැත්තකින් පෙන්නනවා එතකොට ඕන්නම් හිතයි මෙහෙමයි අනාත නෑ ඒකින්ද මම මෙයාට ඔන්ලයින් මං ජීවිතේට දැකලත් නෑ මෙයා මම මෙයාගේ වීඩියෝ එකක් බලලා විතරයි තියෙන්නේ ඒකින්ද මම මෙහෙම සල්ලි දාලා තිබ්බා කියලා මගේ සල්ලි අරන් මෙයා මාරු වෙන එකක් නෑ කියන එක තමයි කියන්නේ මගේ ටාගට් එක ඒක ඒකින්ද මේ මම නම් පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඒ වගේ එහෙම මෙහෙන් එක්ක වචනයක් දානවා මොකක් හරි ඒ වගේ සර්විස් එකට ගියා ඒ වගේ එකකින් මං ටාගට් කරනවා අරහෙම වැඩ නැහැ කියලා ඉස්සර මං ඔය මේ මොනවද දැන් ඒක ඒක දැන් බෑ ඒක මේ ග්‍රේඩිය එකක් වුණා ඒකෙන්ද ඒක ඕනේ ඉස්සරට ඔය වගේ එකක් කරා සාමාන්‍යයෙන් මේ ලක්ෂ ගණන් මේ සමහර දවස් ඩිපොසිට් එකෙන් ගත්තා එතකොට මේ ඒක උනේත් ඒ කියන්නේ මම හිතනවා අරක හින්දා තමයි එහෙම නැත්නම් කවුරුවත් දැකලා නැති ඒ කියන්නේ ඇත්ත ජීවිතේ හම්බෙලා නැති වීඩියෝ එක විතරක් කතා කරන කෙනෙකුට එහෙම සල්ලි දාන්න මේ හා කමන්නේ කියලා හිතෙන්නේ නැත්තේ ඒක හින්දා කියලා හිතනවා මං හිතන්නේ ඒක හින්දා තමයි ඒ කියන්නේ අනාත නෑ කියලා කිව්වෙන්න ඔව් රයිට් ඉතින් ඔය ඒක හරි ඒක ඉතින් ඒක සිම්පල් බිස්නස් කැල්කියුලේෂන් සාමේ අතර මේ මම අහන වලට මේ හරියම අර මං අයියට කිව්වනේ මං මේ vlog එක කිව්වා කියලා මේ ඒ කියන්නේ මං බලන්නේ දැන් බලන්නේ ඒ කියන්නේ මොකක් හරි බඩුවක් ගන්නවා නම් ඒක මං වෙන කාට හරි පෙන්නලාද සන්තෝෂ වෙන්නේ ඒ කියන්නේ ෂෝ ඔෆ් එක හිතන්නකෝ දැන් ඒක මේ ඔන්ලයින්ම වෙන්න ඕනේ නැහැ අපේ යාළුවන්ට කියමුකෝ ඒකෙන්ද සතුටු වෙන්නේ ඒක කවුරුවත් දැක්ක නැතත් මට සතුටු වෙන්න පුළුවන් තියද්ද මං හිතන්නේ ඒක ඔව් my point ඔව් මමත් ගන්න ඒ වගේ මමත් සාමාන්‍යයෙන් ගන්න ඒ වගේ දේවල් තමයි දැන් හිතන්න මගේ කැමරා එක මයික් එක මෙතන ලයිට්ස් නම් මනම් තියෙනවා හොඳද ඊළඟට මගේ යා කන්ඩිෂනර් එක මං ඔය හැමතිස්සෙම මං ගොඩ ඉස්සරින් හැමතිස්සෙම කල්පනා කරන්නේ මේකෙන් මට හැපිනස් එකක් එනවද නැත්තම් මම මේක ගන්න අනුන්ට ආතල් දෙන්නද කියලා මං එහෙම අනුන්ට ආතල් දෙන්නේව ගන්න in the first place මේ හැබැයි මට ජොලි නම් දැන් මගේ කැමරා එක කවුරුත් දැකලා නැන්නේ හොඳද හැබැයි මට ඒක මාර ජොලි ඒක මට තිබී මේක ඕන මම වීම මං ඒ වගේම ගන්න අයියට හැබැයි ගොඩක් සාමාන්‍යයෙන් අඩු මුදලකින් මම හිතන්නේ අයියගේ තියෙන chance එක තමයි සතුටින් ඉන්න දැන් මට දැන් ඒ කියන්නේ මගේ නිකන් ඩ්‍රීම් එක ඔගේ තියෙන වහලේ අරින වාහනයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම හරි ආසයි නිකන් අර හුළඟ වෙදි යන්න නිකන් සද්ද අහන. ඒ කියන්නේ මම සාමාන්‍ය වාහනය කෙනකොට මේ ළඟක් වෙනකන් ඔක්කොම රේඩියෝ ඔෆ් කරලා මං එන්ජිමේ සද්ද අහගෙන ඒ කියන්නේ මට ඒක විතරක් අහගෙන මං යන්න ආසයි. අර ඒ කියන්නේ මම නිකන් අර නිකන් ඒකට සාම මං ආසයි අර ගියර් එකක් කැඩෙන වාහනයක් තියෙනවා ක්‍රස් ගාලා නිකන් අර ඒක නිකන් අමුතු මේකක්. එතකොට මේ දැන් වැඩේ කියන්නේ දැන් මේ මගේ ඒ ටාගට් එකට යන්න සාමාන්‍යයෙන් කෝටි 2ක විතර වාහනයක් ඕනි. එතකොට කෝටි 2ක් හොයන්න මං හත් ඒ කියන්නේ වාහනයකට වාහනයක් කෝටි 2ක් කරනකොට ඒක මේන්ටේන් කරන මාසෙකට රුපියල් 20000ක් මං හිතන්නේ වෙන් කරන්න වෙයි කියලා. ඔව් 15000 අරුක 10000ක. එතකොට දැන් ඒක ලুকু එක්ස්පෙන්සිව් ඩ්‍රීම් එකක්නේ. දැන් අයියාගේ එක්ස්පෙන්සිව් ඩ්‍රීම් නේනේ මං හිතන්නේ ඒක පට්ට ලකි. ඔව්. ඒ කියන්නේ එච්චර ඔව්. ඒක ඇත්ත. මගේ ඩ්‍රීම් සරි චීප් හැබැයි කැමරා මම හිතන්නේ ගණන් කැමරා වගේ ගන්නකොට ඒ අරෙන්න මේ සාමාන්‍යයෙන් මම හිතන්නේ කැමරා තමයි අයියාගේ එක්ස්පෙන්සිව් ඩ්‍රීම් එක වෙන්නේ නැත්තේ නෑ මගේ කැමරා එකත් චීප් මම මේ මං ගාව තියෙන Panasonic G7 එකක් Panasonic G7 එක මං ගත්තේ Black Friday deal එක ලක්ෂයකට අඩුවෙන් ගත්තේ මේක මෙහෙට ෂිප් කරලා ඉවර වෙන ටැක්ස් උත් ඔක්කොම ගෙවලා ඉවර වුණාත් ලක්ෂයට අඩුයි මගේ මේ ඩ්‍රීම්ස් ෆයිනෑන්ෂලි හරි චීප්
මේ නිකන් හිතන්න මගේ ඩ්‍රීම්ස් මෙන්න මේ වගේවා දැන් බයිබල් එකේ කියලා තියෙනවනේ දෙවියෝ ආලෝකෙ මැව්වා කියලා let there be light කිව්වම ආලෝකෙ මැවුණා කියලා හොඳද ඊරමවල තියෙන ඊට පස්සේ හොඳද මගේ නිකන් ඩ්‍රීම්ස් නිකන් ඕක පාස්ට් කෙනෙක් එක කතා කරන එක අන්න ඒ වගේ තමයි මගේ තියෙන මගේ ජීවිතේ පරම සතුට ඔන්න ඔය වගේවා මේ මම ඔය වගේ දේවල් අල්ලගෙන ඊළඟට පටිච්ච සමුප්පාදේ තියෙනවනේ අන්තිම ස්ටෙප්ස් දෙක හොඳද මගේ ගොඩක් හැපිනස් එන්නේ මොකක් හරි ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් එකකින් ස්පිරිචුවල් කියලා කියන්නේ මේ ෆිසිකල් එක්ස්පීරියන්ස් එකකින් නේ කියන්නේ ඔයත් එක දැන් මේ කතා කරලා පොත් එක පොඩ්කාස්ට් එකක් කරපෙක මට එන ජොලි ඊළඟට මේ වගේම සත්‍යජී එක පොඩ්කාස්ට් එකක් කරාම ජොලි මොකද ඕස්ට්‍රේලියාවෙත් එක්කනේ ඉන්නේ මේ ඌත් එක එකතුලා පොඩ්කාස්ට් එකක් කරනවා අනිත් එක ඊළඟට පොර එක හොඳට මික්ස් කරලා මාස්ටර් කරලා මියුසික් ඩිසයින් කරලා එක දානවනේ මේ ඒක ජොලි ඊළඟට මගේ වීඩියෝ එකක් හදලා ඒ වීඩියෝ එකට මේ આવුත් එහෙම නිකන් මගේ මාවත් කරකවලා තැරෙන කමෙන්ට් එක හොඳද අන්න මගේ ඔන්න වගේ තමයි මගේ ජොලි තියෙන්නේ මම ඒව තමයි හොයන්නේ මට සල්ලි තිබ්බ කියලා හොයන්න බෑ ඉතින් ඒකයි මම දන්නවා මට කොච්චර සල්ලි තිබ්බද අයියර රහ කෑම කන්නේ ඒක නිකන් ආසාවද නැත්තම් නිකන් ඔහේ දෙයක්ද නෑ ඒක ජොලි හින්දා නෑ ඒක ජොලි හින්දා රහ කෑම කන්නේ ජොලි හින්දා මගේ රහ කෑම ගෙදරත් හදනවා මට හදන්න බැරිය මම එළියට ගිහිල්ලා කනවා ඔය ස්පෙෂලි ඔය ඉටාලියන් ෆුඩ් ඇන්ඩ් ජර්මන් ෆුඩ් එළියට ගිහින් කනවා ඒ කෑම කන්නේ මම ඒ කෑම කන එකට ආස හින්දා මේ එක්ස්පීරියන්ස් එකට ආස හින්දා මම අයින් ඊළඟට එහෙම යන ස්පෙසිෆික් තැන් තියෙනවා මම බර්ගර් එක කන්න යන්නේ ගාල්ලට මම ගාල්ලේ ගිහිල්ලා අර මේ මිනිට් බයි ටුක් ටුක් කියලා එකක් තියෙනවා එතන කනවා බීෆ් බර්ගර් එක මේ ඊළඟට එතන තියෙනවා තව හෙරිටේජ් කැෆේ කියලා එකක් ඒකේ ගිහිල්ලා තමයි කෝපි බොන්නේ ඒ එක්ස්පීරියන්ස් එකට මම ආසින් ඒ කන්නේ ගාල්ලට යනවා ඔව් ඒක ඩ්‍රයිව් කරනවද නැත්නම් ඒක ඩ්‍රයිව් කරනවා මේ එහි කවුරුත් වද දෙන්නනේ හයිවේ එකේ දිගටම යන්න තියෙන්නේ ඒක ඩ්‍රයිව් කරන් යනවා මේ ඊළඟට ඒක අර මැද ඒකේ මැද තියෙනවා ඒ ඔක්කොම එක්ස්පීරියන්ස් මට කුරෙන් අකුර කියත් එක ඔය අතුරුගිරියෙන් මම අතුරුගිරියේ එන්ට්‍රන්ස් එක ගාවම ඉන්නේ රෑම්ප් එකට විදන් යන්න පුළුවන් මට ඇත්තට මෙතන ඉඳන් මං ඉන්න තැන ඉඳන් මම රෑම්ප් එකට ගිහලා රෑම්ප් එකෙන් දාගෙන ඔන්න යනවා ගාල්ල පැත්තට යනකොට අර මැද තියෙන සර්විස් ඒරියා එක ඕකේ නවත්තලා එතන තියෙනවා රතු පාට බෝඩ් එක අර කැෆේ පැස්කුෂිය කියලා තැනක් තියෙනවා එතනින් එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකක් ගහලා ඉඳලා ඔව් ගිහිල්ලා පොඩි වෙලාවනේ යන්නේ මහ වෙලාවක් යන්නේ නැහැ මේකට ගිහිල්ලා මේ මිනිට් බයි ටුක් ටුක් එක වාඩි වෙන තැනක් තියෙන එතන මට වාඩි වෙන්න ඕන මේ මං යන්න කලින් එතන ඉන්නවා මේ ළමෙක් මම ළමයාට ගෝල් කරලාගෙන මං යනවා මගේ තැන මට එන්න කියලා උතර රිසර්ව්ඩ් කියලා දාලා තියෙනවා එතනට මේ ඒ වගේ මං හින්න එක්ස්පීරියන්ස් වලට තමයි කෑදර ඒ ගොඩක් එක්ස්පීරියන්ස් මේ එක්ස්පෙන්සිව් ඒක මගේ වාසනාව මගේ තියෙන්නේ අර නිකන් මාර ගණන් එතකොට මං අර ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනි නැත්නම් නිකන් ඒද මං දැන් හිත හදාගන්න බලනවා මේ නෑ ඒ කියන්නේ දැන් කොහොමදත් ඒ එක්ස්පීරියන්ස් එක නෑ ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අර වහලරන වාහනයක් කියලා ඕක ගත්තට පස්සේ අනිවාර්යෙන් එපා වෙයි කියන එක ඒත් ඕනි ඒත් අර නිකන් ආවට පස්සේ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්නවා ඒකින් නිකන් නෑ ඒක ගත්තට පස්සේ මේ තියෙන අමාරු නැති වෙයි කියලා ඉතින් ඔය ට්‍රයි කරලා බලන්නකෝ නෑ තියෙනවා 95 විතර ගන්න පුළුවන් රෙන්ට් අවුට් කරන්න. ආය වාහන මේක නෑ නේ BMW 218i කියලා එකක් තියෙනවා. ඔව් දන්න ඔව් ඒක සාමාන්‍යයෙන් මම දන්නවා ඒක. වැඩේ කියන්නේ ඔය BMW Benz වගේ වාහන ගත්තම දැන් අපි වගේ කැලේ ඉන්න අයට අවුලක් වුණාට පස්සේ කොළඹෙන්න බෑ. එතකොට ඕක ඕ කෙන කබල් මන් දන්නේ යුරෝපියන් වාහන ගන්නේ මොන රෙද්දකට ගන්නවද කියලා. කබල් වාහන දැන් ගත්ත එක මම අරන් ගෙදර ගෙනාවට පස්සේ තමයි දන්නේ කියලා මේ ඒක UK කියලා. ඒ කියන්නේ අපේ තාත්තත් කිව්වා ඔව් සිවික් එක තාත්තත් කිව්වා ගන්නවා නම් දීනේ ජපන් එක කරගෙන කලින් දුක් විඳන කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා ඉතින් ඕක අරන් ආවා. ඒක කියන්නේ මම යෝක මේ ජපන් වාහනේ සිවික් කියන්නේ ජපන් ඒනට අර මොන හරි හේතුවක් ඉඳන් මේඩ් ඉන් UK ඉතින් දන්නේ මොන ප්‍රශ්නයක් ඒද කියලා.
මම ඒක මේ ප්‍රශ්නක් අහන්න ඉන්න අමකර කියන දෙවේ. ඕනෑ මං කියන්නතු යුරෝපියන් වාහනයි ජැපනිස් ඔව්. වාහන වෙලා තින ඔව්. මේ ෆිලොසොෆී එක වෙනස එකට බලපාන්නේ බ්‍රෝ. මොකද මේ යුරෝප්වල වාහනයක් ඔව්. කියලා කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මනුස්සයෙක්ට. ඒ කියන්නේ ඒක පොලිෂ් කරනවා වායකට ආදරෙයි ඔව්. නමකුත් දානවා සමහර වෙලාවට වාහනයට. මේ ඊළඟට හරි ලස්සනට තියෙන්න ඕන වගේ සමාජ තත්ත්වයේ ඔව්. පිළිඹු වෙන්නේ එකකින් එහෙම වාහනේ එහෙම එකක්. ඒක මේ ඔව්. අවුරුද්දක් දෙකක් ගිහලා කැඩලා ගියට ඔව්. කවන්නේ නැහැ උන්ට. ඒගොල්ලන්ගේ මොකද උන් තව ඉන්කම් එකක් එකත් එක්ක ගන්නවා. ඒක ඒක මේකක් උලන්නේ නෙමෙයිනේ නේද? ජැපෑන් වල ඔව් ඔය හැනිත්තක වාහන ගන්න තින ප්ලෑන්ස් එක බැලුවම උන් කොහොමත් ඉන්නේ අර මේ මොනවද ඒවට කියන්නේ ඔව්. පර්සනල් කන්ට්‍රැක්ට් ප්ලෑන් PCP ඔන්න ඔය වගේ උන්ගේ තියෙන වාහන ගන්න හරි ලංකාවෙත් මං හිතන්නේ දැන් PCP තියෙනවා පර්සනල් කන්ට්‍රැක්ට්ස් තියෙනවා. එතකොට වාහනෙන් කොටසක් තමයි ලීස් කරන්නේ ඉතුරු කොටස ගවන්නේ වාහනේ විකුණලා ඔන්නම තියෙන උන්ගේ වාහන ගන්න හරි ලීසි ඔප්ෂන්. මේ ඒක නවා කොහොමත් වාහනේ තමන්ගේ නෙමෙයි. ඔයා ගත්තට ඔය එක ගත්තනේ පදින්න පැදලා ඔයා දන්න අවුරුදු දෙකකින් බඩු විකුණනවා කියලා. හොඳද? ඉතින් ওই විදිහට ජපාන් වලට ආවම උන්ට වාහනය කියන්නේ ටූල් එකක්. මේ ඒක මිටියක් වගේ. ඒකට ඔයාට ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් නැහැ. ඔයා පට්ටක ගහ පදින්න තියෙනවා. දැන් හිතන්න BMW එක වෝටර් පම්ප් එක 3D printed plastic. හොඳද? ජැපනීස් වාහනවල ස්පේස් ග්‍රේඩ් ඇලුමිනියම්. ඔයාට හිතාගත්තේ වෙනස. ඇයි එහෙම කියලා? මේ අර මේ සැටලයිට් හදන්න ගන්න ඇලුමිනියම් එකක් තියෙන්නේ. ලිතියම් ඇලුමිනියම් කියලා තියෙන ඒ වෙනත උන් හදලා තියෙන්නේ වෝටර් පම්ප් එක ඔය මේ ෆියල් සෙන්සර් එක ඒ වගේ ක්‍රිටිකල් කොම්පොනන්ට්ස්. මේ උන්ට එක ටූල් එකක්. ඒකයි කැඩෙන්න බෑ කවදාවත් ෆේල් වෙන්න බෑ. ජර්මනි වල අවුලක් නෑ ෆේල් වුණොත් එහෙම කතා කරනවා ට්‍රක් එකට උන් ඇවිල්ලා වාහනේ ඇදන් යනවා කම්පැනි එකටවත් දන්නේවත් නෑ කම්පැනිෙන් ඔයාලට දෙනවා බෑකප් වේකල් එකක් එතකම් පදින්න. අර එහෙම මේ ඒ රටවල ෆිලොසොෆි එක ඉතින් ලංකාවේ එක ලංකාවේ මිනිස්සු මෙච්චර ආස ජැපනිස් වාහනවලට කැඩෙන්නේ නැහැ. යුරෝපියන් වාහන කැඩෙනවා. එන පොෂ් තමයි කැඩෙනවා. එසාර මේ ගත්තට පස්සේ පාන එක මට මතක් වුණේ මේ දැන් ඉස්සර මම ගත්තට පස්සේ මම්මයි හොදන්නේ. ඒ කියන්නේ නිකන් වෙන කවුරු හේදුවත් හිරේ කියලා. ඒ කියන්නේ මේ වැලි ඒ කියන්නේ ටයර් එකක් පිහදාලා ඒක අරක පිහදාලා ඒක තිබි වැලියයි කියලා. දැන් මං මේ කොච්චර හොදන කමල කියලා ආපු ගමන් අර මේකකින් වහලා දානවා මොකද දැන් ඔක දූලි දැක්කම තාත්තා ගෑ ගහනවා හොදන්න කියලා. ඔහොම යන්න එපා කියලා. ඉතින් මම දැන් වාහනේ යනවා නම් යන්නේ තාත්තා කොහේ හරි යනකන් ඉඳලා තමයි යන්නේ. මොකද ඒකේ තියෙන දූලි තට්ටුව පේනවා. මට බැනුම් ගන්න වෙනවා. මගේ බයික් එක ගත්ත දවසේ ඉඳන් ජීවිතේට හොදලා නැහැ. එකම එක පාරක් කිලෝමීටර් 500 කොහෙද සර්විස් එකේද හොදලා තිබ්බා. මේ ඉතින් මේ අර මං කිව්වේ ගත්තට පස්සේ ඉතින් කොහොමදත් අරකට අනිවාර්යෙන් එපායි කියලා. මං ඊට සමාන ප්‍රශ්නයක් අයියෙන් අහන්න හිටියේ. දැන් අයියගේ දැන් මගේ නම් යාළුවෝ දැන්නේ බදින්න පටන් ගන්නෙ. දැන් අයියගේ වයස කට්ටිය සාමාන්‍යයෙන් බඳපු අය ගොඩක් ඇතිනේ. ඔයා දන්න අයගෙන් කවුරු ඉන්නවද බැඳලා සන්තෝෂෙන් ඉන්න සාන අවුරුදු 4-5ක් පහු වෙලා 4-3ක් කියමුකෝ. ඒ කියන්නේ අම්මා ජොලි කියන එකේ නෑ කවුරුත් නෑ. මං ඔයා මේ ප්‍රශ්නය අහන්නේ ඇයි කියලා මං දන්නවා. මේ මොකද මේ කසාද බඳිනවා කියලා කියන එක සෝෂල් ටෙම්ප්ලේට් එකක්. ඒ කියන්නේ අර මේ නිකන් එක වසරට ඉස්කෝලේ ගියා නම් O level කරන්න ඕන, O level කරා නම් A level කරන්න ඕන, A level කරා නම් යුනියන් ඕන වගේ ටෙම්ප්ලේට්ස් තියෙනවානේ. එහෙම ටෙම්ප්ලේට් එකක්. ඒ ටෙම්ප්ලේට් එක ගැලපෙන්නේ නැහැ බ්‍රෝ මේ ගොඩ දෙනෙක්ට. ගැලපෙන්නේ නැහැ. නම්බර්ස් වලින් කිව්වොත් එහෙම කසාද බඳින 500කින් 300ක් ඩිවෝර්ස් වෙනවා. ඒ කියන්නේ කීයද? 60ක්. හොඳද? 60ක් ඩිවෝර්ස් වෙනවා. 40ක් බැඳලා ඉන්නවා. එක්ස්ටෙන්ඩඩ් පීරියඩ් එකක් ඉන්නවා. හොඳද? ඒ 140න් 70ක් දෙනා කියලා දෙනවා මේ ඒගොල්ලෝ බැඳලා හිටියට ඒගොල්ලෝ අන්හැපි කියලා. ඒතර ඔයගොල්ලෝ හිතලා බලන්න 500කින් 300ක් ඩිවෝර්ස් වෙනවා 200ක් බැඳලා ඉන්නවා. ඒ 200නුත් 140 දෙනෙක් කියනවා අන්හැපි කියලා. ඒතර 60 දෙනෙක් ඉන්නවා ෂේප් කියනවා. ඒ කියන්නේ හැපි කියලා කියන්නේත් නෑ ඒගොල්ලෝ අන්හැපි නෑ. හොඳද? ඔන්න වගේ හරි පොඩි ඉලක්කමකට ඒ ගෙන්නේ. ඒකෙන් කවුරු ඇති බැඳලා සතුටින් ඉන්න කවුරු ඇති. මම නම් දන්නවා මේ හරි මෝඩ වුණා නම් සමහරවිට සතුටින් ඉඳී කියලා. ඕනට වඩා හිතන්න නැතුව නිකන් හරි මෝඩ කියන්නේ මේක නිකන් මම මේ
නිකන් ඒක මේ කාර් ඔයාගේ ඒ කියන්නේ ඔව් ඔව් ඔයාගේ ඔව් රික්වයර්මන්ට්ස් ඒක හරි මොඩයි රික්වයර්මන්ට් මේක සිම්පල් නිකන් මේ වුණා නම් පරිදිරන් බා කවුරුවත් අර කියන්නේ මම අපි තුමු නිකන් ගොවියෙක් කියලා නිකන් එයාට තියෙන්නේ නිකන් හේන වගා කරගෙන ඉන්න එක විතරයි මං හිතන්නේ මේ වගේ සාමාන්‍ය එකට බොන්නේ නැහැ අපි බිව්වොත් සාමාන්‍ය ඒ කියන්නේ නිකන් හරටි කැඩෙන්න බොන්නේ නැහැ ඒරෙන් නිකන් හේන වගා කරලා අර කියන්නේ හැමෝගෙම සිම්පල් එක්ස්පෙක්ටේෂන් තියෙන්නේ ඒක මං කියන්නේ ටීවී එහෙම බාන්න නැති නිකන් අර එහෙම නිකන් මේ අර ඉතා ග්‍රාමීය පවුලක් ඒගොල්ලන්ට එතකොට ඒක ෆෝන් එකක් නැහැ මං කියන්නේ මේ ප්‍රශ්නේන ගොඩාක් දේවල් නැහැ ඒ කියන්නේ හරිම සිම්පල් තැනකද සමහරට සන්තෝෂෙන් ඉඳී නේද නිකන් ඒගොල්ලන්ගේ ජීවිතේ මැනි ඒක ඔයා කියන ගැත්ත තමයි එහෙමනම් ඉතින් සමහරට ඉඳී තමයි දෙන්නත් එක්ක ළමයි ඉන්නවා ඉතින් මිනිමලිස්ට් කෙනෙක් කෝ නිකන් එහෙන මිනිමලිස්ට් කෙනෙක් වුණොත් නේද ඔව් එහෙන මිනිමලිස්ට් කෙනෙක් තියෙනවා ඇත්තටම පොයින්ට් එකක් තියෙනවා ගොඩක් අයයි හිතන එකක් ඔව් ඔව් රික්වයර්මන්ට් ගොඩක් අය හිතනවා මේ ඒ කියන්නේ අර නෑ අපි වෙනස් අනික් අය එහෙම තමයි වෙනවට අපි දෙන්න වෙනස් එහෙම නෑ එහෙම හැමෝම හිතනවා නේද මං හිතන්නේ එහෙම හැමෝම හිතනවා හැමෝම එකයි එහෙම මේ අපි වෙනස් කියලා හැමෝම කියනවා හැබැයි මේ එහෙම වෙනසක් නැහැ ඔක්කොම එකයි මේ ගොඩක් කට්ටිය කියනනේ ගෑනු කට්ටිය හරි කම්ප්ලෙක්ස් ක්‍රීචර්ස් ඒගොල්ලන් ගැන හිතා ගන්න අමාරුයි එහෙම කියලා මේ ඒ බොරු එහෙම නැහැ ගෑනු කට්ටිය ලොජිකල් නැහැ කියන එක අයියගේ මොකක්ද අදහස ඒගොල්ලෝ හරි සිම්පල් ගෑනුවයි ලොජිකල් නැහැ කියන එක බොරු වෙන ගෑනුවට හම්බෙලා තියෙනවා ප්‍රතිශතයක් විතර ලොජිකල් ගෑනු කට්ටිය ඉන්නවා ප්‍රතිශතයක් විතර අඩුයි නෙවෙයි නිකන් නැහැ වගේ වැඩි හරියක් ගොඩ දෙනෙක් ලොජිකල් නෑ එහෙන මේ තනිකර මේ අර මොකක් දෙකට කියන්නේ එස්ට්‍රජන් ඩ්‍රිවන් මේ නෑ ගෑනුගේ මොලේ වෙනස් නෑ ගොඩක් ලොජිකල් නැහැ කියලා කියන්නේ හිතන ලොජිකල් කියලා කියන්නේ ඔබ්ජෙක්ටිව් ඩ්‍රිවන් නේ ඒගොල්ලන්ගේ මොලේ වයර් වෙලා තියෙන හැටිම වෙනස් ගෑනු කට්ටියගේ මොලේ හැමතිස්සෙම තියෙන විසිරුණු ෆෝකස් එක දැන් අපේ තියෙන්නේ තැනකට නාභීගත වෙච්ච ෆෝකස් එක ඒ කියන්නේ ඒක හරිනේ දැන් හිතන්නවා මුවෙක් දඩයන් කරන්න යාමට මුව ඔක්කොම පේනවනම් හොඳද ඔයාට මුවෙක්ව දඩයන් කරගන්න බෑ නෝට පේනර අපි එක දෙයක් දිහා බලද්දී අපිට අනිත් ඔක්කොම බ්ලර් වෙලානේ පේන්නේ ඔයා දන්නවද ගෑනුන්ට එහෙම නැහැ කියලා ඒ කියන්නේ ඔව් දැන් හිතන්න ඔන්න ඔයාගේ කෙල්ල ඔයා දිහා බලන් ඉන්නවා හොඳද ඔයා කෙල්ල දිහා බලන් කතා කරගෙන ඉඳි පාරේ එහා පැත්තේ යන තව ලස්සන පට්ට කෑල්ලක් හොඳද ඔයා ඔන්න බැලුවා ඒ කෑල්ල දිහා හොඳද බලලා ආයිත් ඔයාගේ කෙල්ල දිහා බලලා කෙල්ල තාම බලන් ඉන්නේ ඔයා දිහා හොඳද එතකොට කෙල්ල ඇහුවොත් එහෙම කොහෙද අර බැලුවේ එහෙම කියලා මේ බොරු කියන්න එපා ඇත්ත කියන්න මොකද ඒගොල්ලන්ට ඔක්කොම මම ඔක කියලා ඒ කියන්නේ ගොඩාක් බණුන් අහගෙන ඉන්නේ ඒක දැන් අර මම හිතනවා මේ ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අහුවම ඇත්තම කියනවා කියලා එතකොට දැන් ඒක අවාසි ඒ කියන්නේ වා මේ නා ගැන හිතනවා එහෙම සාමාන්‍ය කියන්නේ නෑ ඔයා විතරයි මගේ ජීවිතේ මගේ එකක් නෑ කියලා මාස් බෙට් කරනකොට වෙන කවුරු ගැන හිතනවා මේ ඕක තමයි සීන් එක ගෑනු කට්ටියට මේ අපේ තියෙනවනේ මේ එහි මොකක් දෙකට කියන්නේ ෆෝබියා එක කියන්නේ මොකද්ද කහලපේ නේද කහලපයට අපේ පිරිමින්ගේ කහලපේට තමයි අපි මැක්සිමම් ප්‍රොසෙසින් පවර් එක දීලා එතන තමයි ප්‍රොසෙස් කරන්නේ ඒක තමයි අනිත් ඔක්කොම බ්ලර් අපි එක දෙයක් දිහා බලන් ඉඳි අනිත් ඔක්කොම බ්ලර් නේ ගෑනුන්ගේ කහලපේට තියෙනවා ඉම්පෝර්ටන්ස් එකක් හැබැයි ඒගොල්ලන්ට නිකන් ඇහැ හරවල බැලුවේ නැතත් මේ මුළු විෂන් එකේම තියෙන ගොඩාක් ඩීටේල් ඒගොල්ලන්ට කැප්චර් වෙනවා ඒකනේ ගෑනු කියන්නේ හිතන්න උදාහරණයක් විතර ගෑනු කෙනෙක් සපත්තු ගන්න ගියාම මේ හෙන වෙලා යනව නේද ඒ පව් ඒගොල්ලන්ට පොඩ්ඩක් කියන්නේ වාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් උදව් කරන්න ඒගොල්ලෝ හෙන අමාරු වෙట్లా ඉන්නේ එතන මේ ඒ කියන්නේ එයා සපත්තු හැම එකක්ම අතට තරම් බලනවා නේද ඔය පොයින්ට් එක එන්නේ මොලේද එතකොට ඔයා හිතන්නේ ඒගොල්ලන්ගේ data process වෙන විදිය සම්පූර්ණයෙන් වෙනස් දැන් හිතන්න දැන් අපි ගිහිල්ලා සපත්තුවක් ගන්න ගියාම අපි සපත්තු ගොඩ ඉස්සරහ හිටගෙන අරක එපා මේක එපා
මේක හරින මන්න අරගනන් ටිකක් හොඳයි මේකත් හොඳයි අපි අතගාල අතට අරන් බලන්නේ නැණි බං ඔය එකක්වත් නේද හොඳ ගෑනු එක්කෙන ඊ දන්නවද අතට අරන් බලන්නේ ඊ අතට ගන්න නැතුව එයාට ඒ සපත්තුවට අවධානය දෙන්න බෑ එයාට සපත්තු ඔක්කොම ටික එකපාර පේනවා ඒක අපිට කොච්චර ඔයාටයි මටයි කොච්චර මේ වචනෙන් විස්තර කරලා කිව්වත් අපිට ඒක හිතා ගන්න බෑ හොඳද ගෑනියෙක්ට සපත්තු රැක්කයක් ඉස්සරහා ගිහලා සපත්තු වුණ සපත්තු කුට්ටන් 100ක් තියදී 100ම එක ලෙස පේනවා මේ ඉතින් ඒක තමයි යා හැම එකක්ම අතට අරගෙන බලන්නේ ඇඳුමක් වුණත් මේ අත ගාලා බලන්නේ එතකොට තමයි ફોකස් එක දෙන්න පුළුවන් එතනට යාට නැත්තම් කඩේකට ඇද්දි කඩේ තියෙන ඇඳුම ඔක්කොම එකපාර යාට පේනවා මේ එකක් තෝරගන්න බෑ ඒ හින්දා ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් මේ කඩේට ගියාම සාමාන්‍යයෙන් කඩවල බෝයිෆ්‍රෙන්ඩ්ලා එළී ඉන්නවනේ බෝන මගුලක් කරන් වරින් කියලා ඕන වෙලාව හොඳද මේ එහෙම කරන්න එපා යත් එක්ක යන්න මේ මොකද එයා හින අමාරු වෙట్లా ඉන්නේ වෙලාව යත් එක්ක යන්න ගිහිල්ලා මේ එයා ඇඳුමක් තෝරද්දී අහනවා මේක හොඳද අවංකව කියන්න ඕකනම් වාට වස කැතයි ඕකනම් ගන්න එපා අන්න එතකොට එයාට ඔන්න පොඩ්ඩක් පුළුවන් වෙනවා ඒකෙන් හිත හක් කරගන්න එතකොට ඔයාට ඉක්මනට ෂොප් කරන් ගෙදර එන්න පුළුවන් නැත්තම් ඊ ගෑනු එක්කෙනාට අර්ථනින් එයාට හිතා ගන්න බෑ මොකක්ද කියලා ඔක්කොම පේනවා ඇඳුම් ඒක ඩිසයින්ලා තියෙන ඇයි දන්නවද ගෑනු කෙනා ගැදර කෙනෙක්නේ ඉස්සර එවලූෂන් එකේ මුල් කාලේ එයා ළමයි බලා ගන්න ඕනේ එක ළමෙක් අතේ තව ළමෙක් බඩගග හැමතැනම ඇවිදිනවා ලිප් මේ අතන මේ ගින්දරවල මස් වගේ පිච්චෙන්න දාලා තියෙන එක පේන්නත් උන ඕනටලා පිච්චෙන්නත් බෑ තව පොඩි එකකින් ගහක් උඩ නැගලා අත්තක එල්ලීගෙන ඉන්නවා ඒ අතරේ ගෙඩි වගේක් කඩන්න ඕන ඉදිච්ච ගෙඩි ටික යාට ගන්නට පේන්නත් ඕන එතකොට එයාට බෑනේ එක තැනකට අවධානය යොමු කරන්න එයා ඩිසයින්ලා තින් මේ ඔක්කොම ටික එකපාර එයාට පේනවා දැන් හිතන්න මේ ඔය මේ ඇවෙන්ජර්ස් හරි මොකක් හරි බලද්දී අපි පොප්කෝර්න් කකන්නේ බලන්නේ හරිද ඔය පොප්කෝර්න් එක තැනකදී ස්ටක් වෙනවා නේද අර නිකන් ක්‍රිටිකල් තැන්වලදී අපේ කටත් ඇරිලා පොප්කෝර්න් එක භාගයක් ඇවිල්ලා අපි කට අරන් බලන් ඉන්න ෆිල්ම් එක දිහා ඒ අපේ මොකද මුළු ප්‍රොසෙසින් පවර් එක මතන්ට ගිහිල්ලා ඒත් ගෑනු කෙනෙක්ට පුළුවන් මාව මේ කියන්නේ ඇවෙන්ජර්ස් බල ඉන්න අතරේ පොප්කෝර්න් උත් කකා බොයිෆ්‍රෙන්ඩ්ටත් පොප්කෝර්න් කව ළඟට බොයිෆ්‍රෙන්ඩ් කෙර කමෙන්ටරි එකකුත් යනවනේ දැන් මේ දැන් තෙනෝස් මෙහෙම කරන්න යන්නේ කියලා කියනවනේ අපි හොඳද ඒකත් අහන් ඉන්න අතරේ තව මේ WhatsApp වල තව එක්කෙනෙක් chat කරන්න එයාට පුළුවන් at the same time බෑනේ එහෙනම් පොඩ්ඩක් අපිට නෑ පරිස්සම් වෙන්න ඕනේ එහෙම නන්නේ ඒ කියන්නේ ගොඩක් දේවල් එකපාර ඔව් ගෑනු කට්ටියක true multitasking තියෙනවා අපේ නෑ ඕක තමයි ගෑනු කෙනෙක්ට මේ වාහනයකුත් කෙලින් ඩ්‍රයිව් කරන්න බැරි ඔයා නෝටිස් කරලා ඇති ඒක මොකද දැන් හිතන්න ඔයා වාහනය ඩ්‍රයිව් කරද්දී ඔයාට පේන්නේ කෙලින් ඉස්සරහා පාර හොඳද ගෑනු කෙනෙක් එහෙම බලන් යද්දී නිකන් අහිංසක බලු පැටියෙක් පාරයින් හිටියොත් ඒ ගෑනිට ඒක පේනවා හොඳට දැන් අපිට එහෙම පේන්නේ නැහනේ පාරේ බල්ලෙක් ඉන්නවා ඒ බල්ල ගුලි වෙලා ඉන්නේ එහෙම ඩීටේල් පේන්නේ නැහනේ පාරයින් ඉන්න බල්ලෙක්ගේ ගෑනු කට්ටියට පේනවා ලේන් නුම පේනවා පාරයින් ඉන්න ලේන් කස් වල ඉන්න ලේන් නු බලු පැටව් මේ ඉංගන මිනිස්සෙක් බිම වැටිලා හිටලා මෝඩ විදිහට පාරේ පිනි තමයි මෙයා පාර යන්නේ ඒ වගේ ඒ ඇත්තරම ඒ වෙලාවට මේ බැනලා වැඩන්නේ මිනිස්සුන්ට උදව් කරන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ shopping යද්දී යත් එක ගිහිල්ලා පොඩ්ඩක් එයාගේ අර ස්කෝප් එක නැරෝ ඩවුන් කරන්න උදව් කරගන්න මේ වෙන කරන්න දෙයක් නැහැ එහෙම කරාම ඇත්තට මේ වැඩි ලේසි වෙනවා ඒගොල්ලන්ට මටයි ඔය දැන් වා රිවොලූෂන් ගැන කෙනෙකුට ආපු මේ පොඩි මේකක් තමයි මේ අපි දැන් ඩයිනෝසරස්ලගෙන් පස්සේ මං හිතන්නේ මිලියන 200ක් විතර නේද වෙන්නේ බලමු කවද්ද 65යිද ඩයිනෝසරස් මිලියන 65කට කලින් තමයි මිලියන 60ක් විතර නේද ඒ කියන්නේ දැන් 65 වෙනකන් මිනිස්සුන්ගේ පුරුක් ටික පටන් අරන් නෑනේ නේද මොකද මං හිතන්නේ හූනෙක් වගේ සතෙක් ඉන්නේ මාළුවා නෑ හූනෙක් වගේ සතෙක් නේ ගන්න කොනම එකට නෑ මම බැලුවේ එතකොට දැන් ඔව් නේද හැබැයි ප්‍රශ්නේ මේ දැන් අපේ ලෝකේ 4 බිලියන 4යි ගාන
ඔව් එතකොට ඩයිනෝසර්ස්ලාගේ කාලේ ගොඩක් තිබ්බා. එතකොට මිලියන ඔව් 60ක් ඇද්ද මෙච්චර කම්ප්ලෙක්ස් කෙනෙක් ඇද? ඕක දැන් මම අතන ඉවලූෂන් දැන් අපි දෙන්නම දැකලා නැතුණාට ඒ කියන්නේ ගොඩාක් එහෙම මෙහෙම තියෙන ඩොට්ස් ටිකක් කෙනෙක් කළානේ අපි ඕක පිළිගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ මට තාම ප්‍රොසෙස් වෙන්නේ නැහැ. දැන් මං අර ඔව් අපි එකපාරක් මතකද බලෙන් හිතා හදාගත්ත මේ විඤ්ඤාණය කියන්නේ ෂණෙන් නැති වී ඇති යන සිත කියලා. ඒ වගේ මම එහෙම තියෙන එකක් තමයි ඔය මිලියන 60ක් ඇද්ද කියන එක. ඔයා ඒක හිතනවාද 60ක් ඇති කියලා? මෙච්චර කම්ප්ලෙක්ස් වෙන්නේ. එවලූෂන් එක දුවන්න නේද මිලියන් 60ක් එතනට මෙහෙමයි මොකක්ද ඒවට කියන්නේ මේ ආකියොලොජිකල් ඇන්ත්‍රොපොලොජිකල් එවිඩන්ස් එහෙමත් තියෙනවනේ බ්‍රෝ. ඊට කලින් ඩයිනෝසර්ස්ලා ඉන්න තැනේද මිලියන 100 200ක් වත්. ඒ කොච්චර දන්නේ නැහනේ. ඩයිනෝසිරස්ලා හිටියා ඩයිනෝසිරස්ලා හිටපු කාලෙත් මේ ඒප් ලයික් ඒගොල්ලෝ හිටන්නේ පඳුරෝගේ සෙට් එකක් මෙච්චර ඉඳලා දියුණු තියෙනවා. නොවුනේ. නෑ ඒගොල්ලන්ට දියුණු වෙන්න හම්බුන්නේ ඩයිනෝසරස්ලා මුළු එන්වයරන්මන්ට් එකම ඩොමිනේට් කරන් හිටපු හින්දා. ඔව්. දැන් නිකමට හිතන්න අපි මේ කියනෝනේ වෙජිටේරියන් වීම ගැන. හොඳද? අපි එක වඳුරෙක් ඩිසයිඩ් කරා මස් කන්න. එතනින් තමයි හියුමන් එවලූෂන් එක පටන් ගත්තේ. ඔව්. මොකද මස් කන්න නම් දැන් එක වඳුරෙක් ඒක ඩිසයිඩ් උනේ කොහොමද දන්නේ? ඉතින් කැයොටික් දේවල් මේකේ තියෙනවා. හොඳද? එක වඳුරෙක්ට ඕන මස් කන්න සතෙක් මරාගෙන. දැන් මරන් කන්න උන්ට මොකුත් ෆීචර්ස් නැහැනේ බා. දැන් එතකොට උට සිද්ධ වුණා ටූල්ස් හදන්න. හෙලි වගේව හදන්න, ගල් වලින් එහෙම ගහන්න. ඊළඟට ඌට සිද්ධ වුණා ගෲප් අප් වෙන්න. තනියෙන් ගිහලා මරා ගන්නත් බෑනේ මූ එක්ක. සෙට් එකක් යන්න ඕනේ. එතකොට කමියුනිකේෂන් ඔය ලැන්ග්වේජ් ටූල්ස් ඒව හදන්න පුළුවන් කට්ටිය මේ උචිත වුණා පරිසරයට. එහෙන් බැරි උන්ට කෙලවෙලා ගියා. හොඳද? එතකොට එහෙම අර එක වඳුරෙක් ඩිසයිඩ් කරා මස් කන්න. ඊට පස්සේ මස් කෑවට පස්සේ උන්ගේ ඇඟට අයර්න් ඇන්ඩ් ප්‍රෝටීන් ආවා. එතකොට අයර්න් ආවට පස්සේ අපේ ඔක්සිජන් සංසරණය වේගවත් වෙනවා. ප්‍රෝටීන් ආවට පස්සේ අපි ටිකක් පුෂ්ටිමත් වෙනවා. උන්ට පුළුවන් වුණා අනිත් උන්ට ගහලා දාන්න. මේ ෆයිට් කරලා දිනන්න. එහෙම වෙලා වෙජිටේරියන් වෙනවා කියන එක ජෝක් එකක්. සිරාඩ කියන්නේ. ඔව්. මේ මං මාස 2-3ක් හිටියා. ඉස්සර මං අර ගොඩක් රිලියස් කාලේ මකරි අර කුකුළු මරන වීඩියෝ එහෙම ඉස්සර ෂෙයා වුනේ. අතින් ඇදලා කඩනවා, එක්ක හරක් මරනවා. එතකොට නිකන් ඔව් කාලේ මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. වෙජිටේරියන් කෑම ඇඟට මාර සැහැල්ලුවක් දෙනවා. එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා ඇති. නිකන් හරි ලයිට් ෆීලිං එකක් එනවා නේද? ඔයාට කොහොමද ආවේ ඒක? ගොඩාක් ඉස්තර ටිකක් මේ පොඩි කාලේ ඉස්කෝලේ යනකම් මට එහෙම ලුකු මතකයක් නැහැ. රයිට්. සාමාන්‍ය වෙජිටේරියන් කොහොමද මතක නැහැ. වෙජිටේරියන් ෆුඩ් කෑවම මේ හරි නිකන් රිලැක්ස් එක හරි සැහැල්ලු ගතියක් ඇඟට දැනෙනවා. හොඳද? මිනිස්සු හරි ආසයි ඒකට. එහෙම වුණා. මේක තමයි ගොඩක් කට්ටිය වෙජිටේරියන් වෙලා දිගටම ඉන්නේ. මේ හැබැයි ඒක හොඳ වීමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ ඇත්තටම අපි මේ අර ඇල්කොහොල් ගත්තම අපි මුළු ඇඟම ස්ලෝ ඩවුන් ලා අපිට නිකන් හරි රිලැක්සේෂන් එකක් එන්නේ. බිව්වම ඒ වගේ එකක්. ඔයා බොන්න තියෙන දන්නේ නැතුව ඇති. හොඳද? මේ බිව්වම වෙන්නේ අපි ඔක්කොම ඇඟේ තියෙන ඔක්කොම දේවල් ස්ලෝ ඩවුන් වෙලා අපිට පොඩි රිලැක්සේෂන් එකක් එනවා. මේ ඒ වගේ වෙජිටේරියන් කට්ටියටත් වෙන්නේ එහෙම. හැබැයි ඒගොල්ලෝ ඒකට ඇඩික්ට් වෙනවා. ඔස්ට්‍රේලියාවේ කාලයකට කලින් ඔය ඉන්දියන් ෆුඩ් එහෙම පොපියුලර් වෙලා මිනිස්සු ඔය වැඩේ කරන්න ගත්තා. මේ වෙජිටේරියන් වෙන්න ගත්ත සුද්දු ඔස්ට්‍රේලියන් කාරයෝ. ඒ පාරුන් දැනගත්ත දැන් මිනිස්සු ස්ලෝ ඩවුන් වෙන එක නෙවෙන්නේ මේකෙන් නේද? ඒ කියන්නේ උන්ට එහෙන අප්සෙට් නේ. මොකද උන්ගේ රටේ ඉන්නේ මිලියන් 22යි. ලංකාවේ ගානට ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒතර මිනිස්සු ස්ලෝ ඩවුන් වෙනවා කියන එක උන්ගේ නැෂනල් ක්‍රයිසිස් එකක්. ඒ පාර ඔස්ට්‍රේලියාවේ ගවර්න්මන්ට් එකෙන් මැදිහත් වෙලා මේ red meat you were meant to eat it කියලා මැසිව් කැම්පේන් එකක් කරා. රතු පාට මස් කන්න කියලා. මේ කිව්වේ කාපිය කියලා කිව්වේ. මේ බිලූගේ හොඳම බීෆ් අපි හදන්නේ. උඹලා කන්නේ නැත්නම් කවුද ඒවා කන්නේ? උඹලා කාපන් මේ රතු පාට මස් කෑම ප්‍රෝටීන් හම්බ වෙනවා. යකඩ හම්බ වෙනවා. යකඩ හම්බුනම රුධිර සංසරණේ කාර්යක්ෂම වෙනවා. ප්‍රෝටීන් හම්බුනම මසල් රීජනරේෂන්, ප්‍රෝටීන් සින්තසිස් කාර්යක්ෂම වෙලා වැඩි වෙනවා. ඒ හින්දා මස් කන්න ඒ විතරක් නෙවෙයි වගේ දරුවටත් කන්න දෙන්න කියලා තමයි මේ කැම්පේන් එක ගියේ. ඒ කැම්පේන් එක සාර්ථක වුණා. දැන් එහෙම කරනවා.
මේ අර ඒ වගේ මේ ඔය අපිට ප්‍රෝටීන් යකඩ නැති වුණා වෙන ඉෂුස් තියෙනවා මිනිස්සුන්ට ලංකාවේ සමාජයේ හොඳට ඒක පේන්න තියෙනවා. ඕවා මම දැක්ක අර මේ මක්කරය මේ එපිසෝඩ් එකත් කිව්වා ඔය බීෆ් කන්න නාත්තපේක සුද්දන්ගේ ඔව් මම මට ඒක මට සපත කරලා කියන්න බෑ මම නිකන් හිතනවා. මම හිතනවා ඒක නිකන් පොඩි බයොලොජිකල් ඇටැක් එකක් වගේ එකක්ද කියලා. මොකද ලංකාවේ බීෆ් මොකද හිතන්න අපි හැමතිස්සම කතා කරන ඩිලිෂන් මේ කිරි වලින් ස්වයං පෝෂිත කරන ලංකාව නේද අපි කතා කරන්නේ. ඔයාට කිරි බිබි මස් නොකා ඉන්න බෑ. එතකොට හරක්ට මොකද කරන්නේ? ඔයා මස් නොකා ඉන්නවනම් ඔයා හිතන්න හරක් මස් කන එකට විරුද්ධ නම් ඔයා කිරි බොන එක අද නවත්තන්න. එතකොට කිරි බොන එක නැවැත්තුවම කිරි වලට ගන්න හරක හදන එක අර නැවතිනවා. ඔයාගේ නිද්දි මෙහි ඩිමාන්ඩ් එක බස්සනකොට. එන්නේ එහෙම ඔයා ඇත්තටම හරක් මස් හරක මැරෙනවට විරුද්ධ නම් කිරි බොන එක නවත්තන්න. කිරි බොන එක නැවැත්තුවම මං අය මේ ඔව් මං එක එපිසෝඩ් එකක් කිව්වා මේ ඒ කියන්නේ මේ දැන් අපි කරන්න ඕනි අර වද විඳලා මරණ එක නැති අර බෝල්ට් ගන්නක් වගේ පිටරට ඒ වගේ තිබ්බනම් මං හිතනවා ඒක ටග් ගාලා මරනවා නම් ඇත්තටම අවුලන්නේ නැහැ. ඔව් ඒක තමයි. මේක අර නිකන් පොඩ අර වින්දෝ අර නිකන් ගහලා තඩි බාලයක චුට්ටක් හිතට අවුලක් වෙනවා නිකන්. ඒක ඇත්ත මමත් ආස නැහැ ඒකට. මොකද මේ අනිත් එක මම හිතනවා මේ කිරි ගන්නයි මස් ගන්නයි හදන හරක කරත්තේ බඳින එකත් හරි නෑ කියලා. ඔයා මොකද හිතන්නේ ගැන? ඒ බර දරාගන්න තරම් අමා ඒ කියන්නේ දැන් අපි තුමු දැන් අපිට කිලෝ 10ක් දුන්නම ලুকু කේස් නැහැ නේ. ඒ වගේ හරකට ඒක අමාරු නම් අවුල් නේද? ඒක තමයි නිකන් මම ඒ ගැන වැඩි හිතලා නැහැ. ඔව් ඒක දැන් මම නිකන් හිතන්නේ කිරි අරගෙන මස් ගත්තා මේ ප්‍රොඩක්ෂන් සයිකල් එක කම්ප්ලීට් අපිට බඩු අරන් යන ට්‍රැක්ටරයක් ගන්න පුළුවන් නේද? ඒක ගන්න මම බැලුවේ කරත් එයාට බර නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ගේමක් නැත්. ඒක කොහොමද දන්නේ නැහැ. එතන පොඩි තව ඉෂුව එකක් තියෙනවා. මේ හරකා එහෙම බර දාපු කරත්තයක් හරි එහෙම නිකන් ගොඩක් ඕවර්ලි එක්සර්සයිස් වුණොත් එහෙම හරකාගේ මසල්ස් බීෆ් වල ක්වොලිටි එක බහිනවා. බීෆ් හරි හයිය වෙනවා. ඔය නෝටිස් කළාද ලංකාවේ බීෆ් හරි හයියයිනේ. මේ මං ඒ අනික්කත කම්පෑ කරලා නැහැ. එතකොට මං ඒ ලංකාවේ කරන්නේ මේ කාලා තියෙන්නේ ලංකාවේ. එතකොට ඒක තමයි ලංකාවේ බීෆ් හරි හයියයි. ගොඩක් ලාට ප්‍රෙෂර් කුකර් එකේ දාලා අපි හදන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ බීෆ් හරි සොෆ්ට්. ඒ ප්ලාස්ටික් පිහිනුත් කපන්න පුළුවන්. මොකද මේ හරකා මේ එතකොට ඒක නෑ ක්‍රීම් වගේ වෙන්නේ නැද්ද නිකන්? නෑ ඒක හරි සොෆ්ට් එකක් කෙනෙක් ගන්න. හරි සොෆ්ට් ටෙක්ස්චර් එකක් තියෙනවා ඒකේ. මේ ඔයා කියන්නේ කැඩිලා යන්නේ මේ හැබැයි හරි සොෆ්ට් නිකන් ප්ලාස්ටික් පිහිනුත් කපන්න පුළුවන්. මොකද මේ හරකා මේ කරත්තේ ඇදලා නැහැ. ඌ ජොලි ඉඳලා ෆාම් එකේ. සමහර මටන් එහෙම අර මේ සොෆ්ට් එකකින් හින්දා නැති ලංකාවේ නේ. එළුවගේ දාලා දින්නේ නැහැ. ඒක තමයි මටන් හරි සොෆ්ට් නේ. මටන් සොෆ්ට් ලංකාවේ. මොකද ඌගේ බර වැඩ කරන්නේ නැති හින්දා. බීෆ් එක හાર્ඩ් වෙලා තියෙන ඌ වර්ක් අවුට් කරලා වැඩි. නිකන් ආනල්ඩ් ශ්වර්ට්සෙනගර් වගේ හරක් ඉන්නේ ලංකාවේ. ඒකේ හරක් නේ. ඔක තමයි සීන් එක. මේ අතා මම මේක මේ කතා කරන්න හිටියා vlog එක. මේ මම හිත හදාගන්න විදියක් අර අපි එක දේවල් තියෙන අපි හිත හදාගන්න. හරිද? මං හිතනවා දැන් ඒතියස් කෙනෙක් විදිහට අයියා ඇග්නොස්ටික් ද ඒතියස්ද? මම ඇග්නොස්ටික්. ඒතියස් නේ? මම ඇග්නොස්ටික්. ඇග්නොස්ටික්. ඔව්. හරි. එතකොට දැන් ඒ දැන් ඒ කියන්නේ වැඩිපුර ෂුවර් එක තියෙන්නේ ආයිපදෙන් නැහැ කියන එකනේ. ඔව් ඒ ඇග්නොස්ටික් දැනට මම දැන් පිළිගන්නේ මරුණම ගේම් ඕවර් කියන එක. ඔව්. ගේම් ඕවර්. හරි. එතකොට දැන් හිතන්න දැන් හරි සන්තෝෂෙන් හිටියා කියලා. ඒක මම මේ දුකෙන් ඉන්න ඉඳන් මම හිත හදාන්නට. හරිද? එතකොට හරි සන්තෝෂෙන් හිටියොත් නාකි වුණාට පස්සේ මැරෙන එක අවුල්ලේ. හැබැයි ප්‍රශ්න වෙඩි හිටියොත් හම් මේ මැරෙනවනේ කියලා සතුටින් ඉන්නේ කියලා මම හිතනවා. හරි ජොලි හිටියොත් හිතන්නකෝ අම්මා ලැම්බෝගිනි වල යන්නේ. හරිද? හැම අර ඩෑන් වගේ හැමදාම එක කෙල්ලෝ. එතකොට නාකුණාම අයියෝ නගින්නෙත් නෑ. එතකොට එහෙම නැත්නම් දැන් මැරෙනවානේ. එතකොට අයියෝ මේ අපරාධනේ අලුතෙන් බුගාටියකුත් එනවලු.
දැන් මං ගන්නකො එතකොට මට යම්මගෙන යන්නත් හරිද අර එහෙමත් නෑ හරිද ප්‍රශ්නක් තියෙනවා එතකොට හම්මේ මරුණම ඉවරයිනේ දෙයනේ හම්මෝ එකේ අයිය මැරෙනකොට ඒක ප්‍රශ්නයක් වේද ඔයාට එහෙනම් ඒකත් සන්තෝෂ මුණ දෙනවද මෙහෙමයි මට අර ඔයාගේ බටන් එක හම්බුනොත් දැන් ඔබනවා හොඳද ඒ ඔබන්න ඒ දන්නවද මම දැන් තව කල් ජීවත් වුණා කියලා මට එන ලොකු සීන් එකක් කරන්න බැරි බව මම දන්නවා මොකද human life is irrelevant මේ cosmic scale එකෙන් ගත්තම මේ මනුෂ්‍ය ජීවිතයකට මහ ලොකු සීන් එකක් කරන්න බෑ දැන් අපි දන්න මුළු පෘථුවියටම ලොකුම ඉම්පැක්ට් එකක් කරපු මිනිස්සු ගත්තොත් එහෙම මේ ලිස්ට් එකේ උඩට මෙන්නේ ඔය ජීසස් ක්‍රයිස්ට් සිද්ධාර්ථ ගෞතම වගේ කට්ටියනේ හොඳද ඒගොල්ලෝනේ මුළු පෘථුවියටම ලොකුම ඉම්පැක්ට් එක කරපු කට්ටිය හොඳද ඒත් නිකන් ඔයා මුළු සූර්යග්‍රහ මණ්ඩලයේම පේන මට්ටමට zoom out කරොත් picture එක ඒගොල්ලෝ කරපු ඉම්පැක්ට් එක මොකක්ද ඇති වැඩක් නැහනේ නේද දැන් හිතන්න අපි තුමු ජීසස් ක්‍රයිස්ට් the most influential man ever walked on the planet කියලා අපි හිතමු හොඳද ඒත් ජීසස් ක්‍රයිස්ට් කරපු ඉන්ෆ්ලුවන්ස් එක කොස්මික් ස්කේල් එකකින් ඉරෙලෙවන්ට් නේ නේද එතකොට මම කවුද ඉලෝන් මස්ක් කවුද මාර්ක් සකර්බර්ග් වැඩක්ම නැහනේ ඒ හින්දා මං හිතන්නේ තව මට අවුරුදු තව 10ක් ජීවත් වෙලා හින්න සීන් එකක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ හොඳද ඒ හින්දා මං ඉන්න ටිකේ නිකන් ජොලි ඉන්නවා හැබැයි ඒ වගේ අර බටන් එක හම්බුනොත් දැන් ඔබනවා මොකද ඉඳලා කරන්න දෙයක්වත් නැහැ ඉතින් ඉඳලා හිටියා කියලා මොනවද කරන්නේ අය කාට හරි උපදෙසක් දෙනවා නම් මම බඳින්න දෙපාද කියලා ඔයා කියන්නේ එපා කියලාද බඳින්න එපා මෙහෙමයි මම බඳින්න එපා කියලා කියන්නේ මෙන්න මේ හින්දා ඔයාගේ හින බොක්ක යාළුවෝ ඉන්නවද ඔයාට ඒ බොක්ක යාළුවෝ ඔයාට ඕන වෙලාවක නිකන් ඕන කියන්නේ කරදරයක් වෙච්ච ගමන් ඔයාට උදව් කරන්න එහෙම එනවද එනවනේ ඔව් එහෙම එන යාළුවාට ඇතිනේ ඒ කියන්නේ ඔයාට මොකක් හරි අප්සෙට් ගොඩක් නෑ ඔව් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇතිනේ ඔව් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇතිනේ එතකොට ඒ ඔයාට මොකක් හරි අප්සෙට් එකක් වෙච්ච වෙලාවට ඉමෝෂනල් සපෝට් ද සමහරලාට සල්ලි අඩු වෙලා ණයක් ගන්න හෙල්ප් එකක් දෙන්න ඕන එකට උන් ඉන්නවනේ නේද ඔයාගේ වයිෆ් කියන්නේ ඒ වගේ කැරක්ටර් එකක් නේ නේද ඒ කියන්නේ ඔයාට ඉමෝෂනල් සපෝට් එක දෙන්න ඔයාට ඔයා ડિප්‍රෙස් වුණාම නැහැ ඔයාට පුළුවන් කියලා කියන්න ඊළඟට සෙක්ස් තියනවා තන ෆිසිකල් දෙයක්ත් තියනවා තමයි ඒක යාළුවොත් එක්ක නැහැ හැබැයි අර වගේ කන්නේ හැබැයි ඔයාගේ බොක්ක යාළුවත් එක්ක ඔයා ගිවිසුමක් ගහලා නැහැ නේද අද සිට මා ඔබේ හොඳම යාළුවා වෙමි ඔබ මාගේ හොඳම යාළුවා වෙමි එසේ ඉඳ මෙන්න මේ කොන්දේසි සපුරා යුතුයි එහෙම නැත්නම් මම ඔබ මොකක්ද හොඳම යාළුවා තනතුරෙන් පහ කරමි එහෙම ගිවිසුමක් ගහලා නැහැ නේ එතන තියෙන්නේ හියුමන් බොන්ඩ් එකක් නේද ඒ හියුමන් බොන්ඩ් එකක් හින්දාම නේද බොක්ක යාළුවා කියන කිච්චර පට්ට කියන්නේ ඒ මිනිස්සයා සමහරලාට වෙන රටක ඉන්න එක්කෙනා වෙන්නත් පුළුවන් හැබැයි ඕන මගුලකට ඉන්නවනේ වගේ වයිෆුත් එහෙම වෙන්න එපේ නේද ඒ හින්දා අර වගේ ගිවිසුමක් ගහපු ගමන් ඒ හියුමන් රිලේෂන්ෂිප් එකේ තියෙන බියුටි එක නැති වෙනවා ඒ හින්දා ගිවිසුම ගහන්න එපා ඔයාගේ වයිෆ් ඔයා උඩ රටද පහත රටද ඔයා අපි ගුණවර්ධනනේ ඔයා පහත රට පහත රට කුලසිරිතට ඔයාගේ වයිෆ් කසාද බඳින්න හොඳද හැබැයි ගිවිසුමක් ගහන්න එපා රෝම ලන්දේසි නීතියෙන් ගිවිසුමක් ගහපු ගමන් හියුමන් රිලේෂන්ෂිප් එකේ තියෙන බියුටි එක නැති වෙනවා පහතරට සිංහලෙක්නේ මේ සිංහල මිනිස්සුගේ කුලසිරිතට කසාද බඳින්න පූර්ුවේ නැගල මේ මොකක්ද නෑ කියන්නේ මං කිව්වේ එහෙම ඕනනම් කරන්න හොඳද හැබැයි මම කියන්නේ මම කියන්නේ බඳිනවා කියන එකම ඕනේ හැබැයි අර ඉන්න ආසයි ඒ කියන්නේ අර වගේ යාළුවෙක් එක්ක ඉන්න ආසයි ඒක තමයි නීත්‍යානුකූල ගිවිසුමක් නීත්‍යානුකූල ගිවිසුමක් ගහන්න එපා ගහපු ගමන් කෙලවෙනවා මේ හියුමන් රිලේෂන්ෂිප් එකේ තියෙන බියුටි එක එහෙම් පිටිම නැති වෙලා යනවා මොකද ලංකාවේ මිනිස්සු ෆන්ක්ෂන් උනේ එහෙම බ්‍රෝ ඉස්සර ඒගොල්ලෝ මේ කවදාවත් මේ ගිවිසුමක් ගහලා
එක ලංකාවේ මිනිස්සු ඉස්සර බිස්නස් කරත් එහෙම මේ ගිවිසුමක් ගහලා මේ ගිවිසුම හැටියට ඔයා මෙහෙම කරන්න ඕන කියලා කරේ නැහැ. human relationship උඩ දුවපු කට්ටිය අපි. ඒ හින්දා මේ ඔයාගේ ඇයි ඔයාගේ ලයිෆ් පාර්ට්නර් එක්ක ඇයි ඔයා ගිවිසුමක් ගහන්න ඒවට එච්චර බයද? එහෙනම් ඇයි ඔයා එච්චර බය නම් ඇයි එයාව ලයිෆ් පාර්ට්නර් විදිහට තෝරගන්නේ? එහෙනම් ගිවිසුමක් ගහන්න එපා. ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඉන්න එක බියුටිෆුල්. හැබැයි එයත් එක්ක ගිවිසුමක් ගහලා රිලේෂන්ෂිප් එක කා ගන්න එපා. ඒක නිකන් හරියට වගේ හොඳම යාළුවත් එක්ක ගිවිසුමක් ගහනවා වගේ අද සිට මා ඔබේ හොඳම යාළුවා වෙනී කියලා එහෙම ගිවිසුමක් ගහනවා වගේ ගුන් වැඩ. ඉස්සර මම මේ ඉස්කෝලේ යන කාලේ ඔහොම මගේ මාකර් කුරුලාක් කැඩුනා. ඔය ඉස්සර මම අර ලේ ගිවිසුම් කියන ඔය එහෙම මම හිතන බලලා පොත්තෙම කියවල තියවිලා මේ මං ලිව්වා ඒ කියන්නේ ඕනි වලියකදී එකට ඉන්නවා අර එහෙමයි කියලා. දැන් මගේ කුරුලා එලේ ටික තියෙනවානේ. මං ඒකේ ලේ ටික තියලා අනික් අයට කිව්වා කොහොම හරි හිල් කරගෙන මොන හරි කරගෙන ලේ අස්සන් කන්න කියලා. මට මතකයි. අම්මෝ මේ කලින් ඒ වගේ පොරක් ඈ. කලින් පිස්සු. අයියෝ. මගේ තාම තියෙන පොතක් මේ මං යාළුවෝ මම ඊට මේක ඉවරලා එවන්න WhatsApp එකේ මං ඒගොල්ලෝ කාණ්ඩ කරලා තියෙනවා. මෙයා කොච්චර හොඳද? මෙයා ලකුණු මං කීයක් දෙන්න පුළුවන් නම් ටික එහෙම ලියලා. ඔව් ඔය පොඩ්කාස්ට් එකේ කිව්වා ඒක. කිව්වද? ඔව්. රයිට් ඕක තමයි ඉන්නේ. අපි කයිය ගහලා තියෙනවා දැන් පැය එකමාරක්. මේක අහන්නේ පැය අහන්නේ පැය එකමාරක්. අපි ඉවර කරමුනේ. ඔව්. අපි තව දවසක ඔගලන්ට මේ කයිය ගහපු එක ජොලි නම් නිකන් අපි දෙන්න එකතු වෙලා නිකන් අපි ඇත්තට මේ පොඩ්කාස්ට් එක කරන්නේ අපි අපේ තින්කින් ප්‍රොසෙස් එක විසිබල් කරන්නේ නේද? අපි කරන්නේ අපි හිතන විදිහ ඩොකියුමන්ට් කරලා තින ඔයගලන්ටත් හිතුනොත් එහෙම අපි හිතන විදිහ ෂෝක් කියලා. නැත්නම් අපි හිතන විදිහ අපි කියපු දේවල් 3-4කින් එකක් හරි ෂෝක් කියලා ඒක ඔයගලන්ටත් ඇප්ලයි කරගන්න කියන්නේ. ඉතින් අපි දෙන්නම එකතුලා මේ කතා කරනකින් අපේ තින්කින් ප්‍රොසෙස් එක විසිබල් වෙන හැටි ඒකට ඔයගොල්ලෝ ආස නම් කියන්න අපිට එතයි මේක පොඩි වැඩක් නේද? ඔව් පොඩි වැඩක් නිකන් කතා ගන්න තියෙන කෙනෙක්ට වෙලා. ඔව්. මොනවත්ම නැහැ මහසි වෙන දෙයක් නැහැ. මෙහෙම පෝස්ට් කරන්න තියෙන්නේ. ඔව් දැන් මේක ඉවර දැන් අපි මේ කතා කරලා ඉවර වෙච්ච එකම පෝස්ට් වෙනවා නේද? පෝස්ට් වෙනවා ඔව්. ඔව්. මොකද දැන් සාමාන්‍ය මං කරන අනිත් ප්‍රොඩක්ෂන් මීටර හින කම්ප්ලිකේටඩ්. මගේ වීඩියෝ එකක් එහෙම එන්න කම්ප්ලිකේටඩ් මම ඔක්කොම ෂොට්ස් ටික ප්ලෑන් කරලා ඒ ෂොට් එක 3 පාරක් හරියට අරගෙන ඊළඟට ඒ එඩිට් එකේදී හරිම අර ෆීලිං එක හරියට වෙන ෂොට් එක ඊළඟ ෂොට් එකට කනෙක්ට් වෙන ෂොට් එක අරගෙන ඉන්න පිස්සු හැදෙන වැඩක් කරන්නේ. මේක හරි රිලැක්ස්. මොකද නෑ ඩිෂාන් මට රික්වෙස්ට් එකක් ඒවා රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් වෙන රෙකෝඩ් වෙන්න ගන්නවා. රෙකෝඩ් වෙච්ච එකම ඉවර වෙච්ච එකම ඩිෂාන් පෝස්ට් කරයි. පෝස්ට් කරනවා. ඔව්. මේ ජොලි නම් කියන්නේ නේද අපි ආපහු මේක කරමු. මේකට කිසිම එෆර්ට් එකක් නැහැ මේ වැඩේට. ඔව්. මොකද තමයි දැන් ඔයා කියන්නේ දැන් මේ කතා කරලා ඉවරෙච්ච එක මේක පෝස්ට්ද? ඔව් පෝස්ට් වෙනවා. රයිට්. මොකද එඩිට් කරන්න මියුසික් දාන්න මොකුත් නැහැ නේ. නෑ මොකුත් නෑ. එහෙම අඩු වෙන තරමට ලේසි. මොකුත් නෑ. ඔව්. මියුසික් ඕනනම් දාන්නම් මේ ඇප් එකේ ෆීචර්ස් තියෙනවනේ. තියෙනවා මේ මම එකපාර එක එපිසෝඩ් එකකට දාලා කට්ටිය මට මෙසේජ් වල තිබ්බ දාන්න එපා මේ නිකන් කතාව අහන්න තියන්න කියලා. මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු වැඩි කරන්න බෑ. එතකොට අර මේ ඔව් දෙන එකෙන්ම තමර පස්සේ ඒක මම හිතන්නේ වැඩි ඇති. මොකද ටෙක් ට්‍රැක් එකෙත් එකපාරක්ම එක එපිසෝඩ් එක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාලා හැමෝම කිව්වා එපා ඒක ගලවන්න මේ මගේ කියන එක අහන්න ඊගොල්ලෝ එන්නේ කියලා. ඔව් ඒකට අර ජෝරෝගන් හැමත් මම හිතන්නේ මුකුත් මියුසික් නෑ ඒගොල්ලන්ගේ. නිකන් කතා කරනවා තියෙන හුස්ම ගන්න ශබ්ද හැනවා. ඒ ඔක්කොම එක තමයි තියෙන්නේ අර. මේ ජෝරෝගන් ගැන කිව්වම ඒ ජෝරෝගන්ගේ තියෙනනේ මයික් එක. හරිද? ඔව්. ඒක ලෙජෙන්ඩරි මයික් එකක්. ඒකට කියන්නේ SM7 කියලා ඒ මයික් එක. ඔව්. ඒ මයික් එකේ තියෙන විශේෂත්වය මොකද්ද දන්නවද? ඒ මයික් එක අවුරුදු 50ක් තිස්සේ ඉවෝල් වෙලා නැහැ. ඔව්. එමමයි. ඒ කියන්නේ ඒක පර්ෆෙක්ට් ඩිසයින් එකක් වෙන්නේ නැති. ඔව්. මේ SM7 කියලා ගහලා බලන්න. මේ මයික් එකෙන් $400ක් විතර යනවා මේ මයික් එක. මේ SM7B එන්න පරණ මයික් එක. ඔව්. ඒක ඩිජිටල් කාන මොකක් හරි නිකන් මේ වලින් මොකක් හරි මේකල එනවා ඇති නේද? මේ නිකන් කන්වර්ටර් එකක් ඇති නේද? නෑ මේක ඇනලොග් මයික් එකක්. මේකට ඔඩියෝ ඉන්ටර්ෆේස් එකක් ඕන.
ඕඩියෝ ඉන්ටර්ෆේස් එකක් through තමයි කම්පියුටරයට ගහන්න ඕන මේ මේක මොකක්ද මේකට කියන්නේ ඩයිනමික් මයික්‍රොෆෝන් එකක් මේ කන්ඩෙන්සර් මයික් එකකුත් කන්ඩෙන්සර් එකකුත් නෙවෙයි ඩයිනමික් එක මේ ඒකේ තියෙන ජොලිය තමයි මේ මයික් එකේ අපේ තියෙන එක එක මිනිස්සුන්ගේ කටහඬේ ඕවර්ටෝන්ස් and අන්ඩර්ටෝන්ස් කියලා තියෙනවානේ දැන් මගේ කටහඬේ ඕවර්ටෝන්ස් ටිකක් ට්‍රෙබල් පැත්තට බරයි මට තේරෙනවනේ අහනකොටම නේද නිකන් මගේ කටහඬ නිකන් හයි ෆ්‍රීකවන්සි පැත්තට බරයිනේ ටික ඒත් සමහරුන්ගේ කටහඬවල ලෝ ෆ්‍රීකවන්සි පැත්තට බරයි කවුද හේමල් කියලා නළුවෙක් ඉන්නේ උගේ කටහඬ ටික ලෝ ෆ්‍රීකවන්සි පැත්තටනේ බර ලෝ ගැඹුරු කටහඬන්නේ තියෙන්නේ මේ SM7 එක අර වගේ හයි ෆ්‍රීකවන්සි කටහඬවල තියෙන කට්ටියට හොතර ගැලපෙනවා උදාහරණයක් මේ කවුද මයිකල් ජැක්සන් ත්‍රිල් ඇල්බම් එක රෙකෝඩ් කරලා තියෙන SM7 එකකින් ඊළඟට දැන් ඉන්න කට්ටියකින් අරියානා ග්‍රැන්ඩේ දන්නවනේ අරියානා ග්‍රැන්ඩේව අරියානා ග්‍රැන්ඩේ තමයි මං හිතන්නේ දැන් ඉන්න චෙස්ට් වොයිස් එකකින් හයස්ට්ම නෝට් එක කියන්න පුළුවන් හියුමන් මේ එයාගේ පිච් හයි නෝට්ස් එයා කියනවා එයා සින්දු රෙකෝඩ් කරන SM7 එකකින් චාලිපුත් රෙකෝඩ් කරන්න SM7 එක ලෙජෙන්ඩරි මයික් එකක් මත්ම එකක් ගන්න යන්නේ මගේ මේ ටෙක්ට්‍රක් එකට වැඩන්න ටෙක්ට්‍රක් එකට මේක පාවිච්චි කරන්න බෑ ටෙක්ට්‍රක් එකට පාවිච්චි කරන්න මේක කටගාවටම ගන්න ඕන ගන්න එපා මොකද මේක දුර ඉඳන් දැන් මගේ දැන් තියෙන මයික් එක නම් අඩියක් විතර දුර ඉඳන් කතා කරාම කැප්චර් වෙනවා මේක කටගාවටම ගන්න ඕන මගේ තව ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේ ඒකට ගන්න හදන්නේ මේ ෂොක් SM7 මයික් එක ඒක අර මම කියන්න හැදුවේ මේ මයික් එක ඉවෝල්ව් වෙලා නැහැ ඒ කියන්නේ ඒකේ ඩිසයින් එක පර්ෆෙක්ට් ඇති ජෝරෝගන් එක්ස්පීරියන්ස් එකේ තියෙන මේ මයික් එක තමයි පොඩ්ඩක් හොයලා බලන්න මං හරි මේ ඔය පිස්සුවෙන් වගේ හොයනවා ඉවෝල් නොවිච් ඒවා කැරපොත් අවුරුදු මිලියන් ගණන් තිස්සේ ඉවෝල් වෙලා නැහැ තාතා මුණත් තියෙන නිකන් ඒ වගේ අපි ඉවර ගන්න කලින් නිකන් මේ කියන්න දෙයක් මේ ඒ වගේ තව මොකක් කර දන්නත් නේද ඒ කියන්නේ මේ ඔව් කැරපොත් මම අහුවම එහෙම ටෙක්නිකල් දෙයක් මේ අවුරුදු 50ක් තියෙන ඒක තමයි දැන් සාමාන්‍යයෙන් ඕන මයික් එකක නිකන් හිතන්න Rode NT1 එකෙත් එනවනේ අවුරුද්ද වර්ෂන් මේ මයික් එක හෙන්න අවුරුදු මයිකල් ජැක්සන් ලගේ කාලේ ඉඳන්ම තියෙන මයික් එක මේ ෂෝ SM7 කියන්නේ මයික් එක එමම තමයි same design මේ ඊළඟට තව කැරපොත්ත ඇති නේචර් එකේ ඉන්න එක අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඉවෝල්ව් වෙලා නැහැ කැරපොත්ත පර්ෆෙක්ට් සතෙක් හොඳයි මේ ඊළඟට කොෆි මේකර් එක මේ කොෆි මේකර් එක කියලා කියන්නේ අර මේ ෆිල්ටර් කොෆි හදන්නේ අපි අර උඩින් කෝපි ෆිල්ටර් පේපර් එකක් දාලා කෝපි කුඩුවක් කරලා නිකන් අර හවර් ග්ලාස් එකක් වගේ හැඩයට තියෙන කොෆි මේකර් එක ඒකත් මම හිතන්නේ අවුරුදු 100 ගණනක් තිස්සේ ඉවෝල්ව් වෙලා නැති ටෙක්නොලොජි එකක් හැබැයි මේ ඒකත් නිකන් අර භාජනයන්නේ නිකන් ලොකු සීන් එකක් නැහැනේ මේ මේ භාජනේ හැඩේ ඉවෝල්ව් වෙලා නැත් හැබැයි SM7 කියලා කියන්නේ මේ එන සෙන්සිටිව් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් දශක ගණනක් තිස්සේ ඉවෝල්ව් වෙච්ච නැති එක මට මාර සෙන්සිටිව් දැනක් මේ සමහරට ඒලියන්ස්ලා ඇවිල්ලා දාලා ගිය එකක් වෙන්න තියෙ ඔය මයික් එක ඒක අනිත් එක මේ ඒ කියන්නේ මවුන්ටින් ඉඳන් ඒ කියන්නේ ඔක මොකක් හරි මයික් ස්ටෑන්ඩ් එකට හයි කරන්න එපා හොඳද ඒ මවුන්ටින් ඉඳන් මාර ප්‍රැක්ටිකල් ඒ කියන්නේ මම එකක් හැන්ඩල් කරලා තියෙනවා මම ගාව අයිති වෙලා නැතනකොට මම පාවිච්චි කරලා තියෙන එක ඒ මවුන්ට් එකට ගහපු ගමන් එතනින්ම තමයි ආයි පහු වයර් ටික ඉන්නේ මාර ප්‍රැක්ටිකල් එක මේ මයික් එක මේ අනිත් එක මේ ඒ ජොලි ඔන්න ටෙක්නොලොජි ඉවෝල්ව් වෙනවා කියලා කියනවනේ හැම අවුරුද්දෙන් අවුරුද්දම දශක ගණනක් තිස්සේ ඉවෝල්ව් සහ ඉවෝල්ව් වෙච්ච දෙකක් තමයි ටෙක්ටොක් ෂෝ කියලා channel එකක් කරන අය කෙනෙක් කෙනා යාගේ වීඩියෝ ඔක්කොම එකම ස්ටෑන්ඩඩ් එකේ තියෙන්නේ පටන් ගත්ත කයන දැන් වෙනකම්ම දැන් අපි එහෙමනම් එක එක try කරනවානේ ඒ කියන්නේ perfect design එකක් තියෙන්නේ මුකුත් වෙනස් වෙලා නැහැ ඔව් නේද හැමදාම අර සුදු පාට එකක් ඉඳන් මම කතා කරනවා නේද කතා කරනවා එහෙම නෑ ඔන්න කාලෙකදී තියෙන සුදු පාට නැති එකක් මේසත් දැම්මා ඊට පස්සේ මේසෙත් සුදු පාටනේ ආව් මේසෙත් සුදු පාට එහෙම නෙමෙයි මං නිකන් නෝමල් ගෙදරක බෑග්ග්‍රවුන්ඩ් එකකින් නම් කතා කරන වීඩියෝස් ටිකක් තියෙනවා 2015 දාපුවා මේ එහෙම තියෙනවා නැත්තම් ඉස්සර එහෙම මම ඇත්තටම ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාලා එක කී කරලා තමයි සුදු පාට දැම්මේ මුල්ම කාලේ පස්සේ මම කල්පනා කරා ඒක නිකන් වැඩි කරදරයි එහෙනම් සුදු පාට ස්ක්‍රීන් එකක් හදාගත්තම දැන් තියෙන්නේ එහෙම එකක් මේ
ඒකනම් දැන් මං මෙහෙමයි ඔය ප්‍රොඩක්ෂන් වැලියුස් ගැන මං එච්චර ලොකුවට කරදර වෙන්න ඕනේ නැහැ කියන එක තේරුම් ගත්තේ චනුක්ස් ප්‍රෝගෙන්. ඔව් හොඳද? චනුක්ස් ප්‍රෝ මට ඉස්සර හැමදාම බනිනවා මේ මලින්ද අයියා ඔයා ඔය කරන වැඩින් වෙන්නේ නිකන් වීඩියෝ එකක් දාගන්න තියෙන එක නැති වෙන එක කියලා. ඔව් මේ අර මං හෙන්නට මහන්සි වෙනනේ අර ෂොට් එක පර්ෆෙක්ට් ගන්න. ඔව් හොඳද? ඔව් එහෙම නෙමෙයි මිනිස්සු වෙන්නේ ඔයා කියන එක අහන්න ඒ මිනිස්සුන්ට පුළුවන් තරම් වැඩිපුර කතා කරන්න කියලා චනුක්ස් ප්‍රෝ මට මේ හින 2015 16 කාලේ ඉඳන් බනිනවා. මේ ඇත්තනේ නිකන් මේ මිනිස්සෙක් කියන්නේ මං කියන එක අහන්නනේ එයාට වැඩක් නැහැ නේ මේ අර ලයිට් එකේ කෝණය වැඩක් නැහැනේ වැඩක් නැහැ. ඊළඟට මේ ෂොට් එකේ මේ මෙතන වචනයක් පැටලුණා කියන එක ප්‍රශ්නයක් නැහැනේ ඔව් නේද? ඔව් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු වෙන්නේ මම මගෙන් දෙයක් කෙනගෙන යන්නනේ ඒත් මම කරන්න ඕන හරිනම් මගේ ජොබ් එක පුළුවන් තරම් වැඩිපුර වීඩියෝ හදලා වැඩිපුර උගන්නන එක. ඔව් ඔව් මේ මගේ අර ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට මම ඕනට වඩා මේ මහන්සි වෙන හින්දා මම වීඩියෝ අන්තිමට හදන්නේ හරි අඩුයි. ඒතර මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන chance වෙනවා. ඉතින් මට ඒක තාම දැන් මම ඔයාගෙනුත් ඒක ඉගෙන ගන්නවා. මොකද ඔයත් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක හරි සිම්පල් කරලා පුළුවන් තරම් දේවල් කියන්න try කරනවානේ. ඔව් කියන්න try කරනවා. වීඩියෝස් උත් මම කියා කරන්නම නැහැ. මගේ වැරදෙන වීඩියෝ තියෙනවා මම ඒවත් දානවා. ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ ගන්න දෙයක් නැහැ. එක්කෝ නිකන් මෙනු එකේ ඉන්නේ. ඔය ගේම් ප්ලේ එහෙම දානකොට එකම නැහැ ඒකක් දානවා. ඒ කියන්නේ මම ආයෙක ගන්න දෙයක් නැහැ. ඕනම් බලන්න. ඒක තමයි මත් ඔය දැන් ඔයාගෙනුත් මම ඒක ඉගෙන ගන්නවා මම try කරනවා මේ පුළුවන් තරම් කට්ටියට වැඩිපුර කතා කරන්න. එතකොට මොනවා හරි ඒගොල්ලෝ මගෙන් මොනවා හරි ඉගෙන ගන්න ඉගෙන ගන්න වෙනවා. මේ ඒ හින්දා මම try එකක් දෙනොත් මට හරි අමාරුයි එතනට එන්න. මගේ අර තියෙනනේ condition එකක් obsessive compulsive disorder කියලා. ඒ හින්දා මේ මට හරි අමාරුයි එතනට යන්න. හැබැයි මම try කරනවා. මම දැන් ටික try කරනවා t-shirt එකම t-shirt pattern එක follow නොකර ඉන්න try කරනවා. ඒව අදාළ නැහැ නේ කාටවත්. මම මොන t-shirt නෙමෙයි හෙළුවෙන් ඇවිල්ලා කිව්වත් ඒ කියන එක අහන්න නෙන්නේ එන මිනිස්සයා. එහෙනම් මම අර t-shirt ගැන වද වෙවි ඉන්න එකෙන් වෙන්නේ මේ මිනිස්සුන්ට වීඩියෝ එකක් බලන්න නැති වෙන එක. මම ඒක හදාගන්න try කරනවා. ඉතින් අමාරුයි. ඉතින් මගේ අර මොලේ තියෙන රසායනික සංයුතියත් එක්ක අමාරුයි. ඒක try කරනවා. මං අර කොච්චර ගත්තට එපා වෙනවා කියලා මම නැග්ගන් try කරනවා වගේ අර වගේ. ඔව්. අර මෙහෙමදී අර මොලේ තියෙන රසායනික සංයුතියත් එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. ඒක නෑ. දැන් හිතන්න ඔයාගේ මොලේ ඩොපමීන් බහැලා නම් අඩු නම් ඔයාට ලෝකේ තියෙන සියලු සැප සම්පත් තිබ්බත් ඔයා ඉන්නේ දුකෙන්. ඔව්. මේ සමහරලාට මේ සිද්ධාර්ථ ගෞතම වගේ මිනිස්සෙක්ට ඒ කාලේ වුණෙත් එහෙම දන්නෙත් නැහැ. ඔව්. මොකද ඩොපමීන් බැස්සම මොනව කරත් ඔයා සතුටු වෙන්න බෑ. ඒ කියන්නේ ඒක පුදුම කරුමයක්. එහෙම වෙන එක. ඩිල්ෂාන් එහෙම දන්නවා. ඩිල්ෂාන් එහෙම ડિප්‍රෙෂන් එපිසෝඩ්ස් වලට තිබිලා තියෙනවා නේද? මට තිබිලා තියෙනවා. ඩිප්‍රෙෂන් එපිසෝඩ්ස් ලයිෆ් එකේද නැත්නම් එපිසෝඩ් කිව්වේ පොඩ්කාස්ට් එකේද? ලයිෆ් එකේ. නෑ මම කිව්වේ ඒකට සයිකොලොජිස්ලා කියන්නේ එහෙමනේ. ඩිප්‍රෙෂන් එපිසෝඩ් එකක් කියලානේ. ඒක පටන් අරන් ඉවර වෙනවනේ. පටන් අරන් ඉවර වෙනවා. ආපහු කෙමිකල් ටික නෝමල් වෙච්ච ගමන් ආපහු ඊට පස්සේ හිතන්න ඔයාගේ මොලේ ඩොපමීන් වැඩි වුණාම මේ පැස්සත් ලස්සනයි, ගස්වල කොළ හෙල වෙන හැටිත් ලස්සනයි, හින ජොලි. ඔය කෙල්ලෙක් පිළිම සෙට් වෙච්ච කාලේ කොල්ලන්ට එන්නේ. නිකන් පූස නැට්ට වරන හැටිත් ලස්සනයි. ඒ ඩොපමීන් වැඩි වුණාම මේ එහෙනම් මේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකත් එක්ක දඟලන එක හරි අමාරු වැඩක්. ඉතින් මගේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකේ හැටියට තියෙන්නේ මට කවදාවත් achieve කරන්න බැරි ස්ටෑන්ඩඩ් එකක් මගේ මොලේ මේන්ටේන් කරන්න හදන එක. ඉතින් බැරි වැඩක්, කවදාවත් බැරි වැඩක්. මේ ඉතින් බලමු. ඉතින් අපි බලමු හිමි හැදෙන්න බලමු නේද? ඒක තමයි. right. අපි වැඩි කන්ක්ලූඩ් කරමුද? ඕකේ. ඔව් අද නාතුම අපි මේ ටික අහන්නත් බෑ කට්ටිය පැය දෙකක් විතර තියෙනවා. ඉතින් කට්ටියගේ අදහස් කියන්න. ඔයගලන්ගේ අදහස් වලින් තමයි එතකොට ආයේ අපිට මොරල් ලැක්ෙන්නේ. ඔව් කියන්න මේ ඔයාට එන වොයිස් මෙසේජස් එහෙම තිබුණොත් එහෙම මටත් ෂෙයා කරන්න. මම එවන්න. ඔව්. right මේවල Patreon එකක් තියෙනවා. ඒකට යන්න එහෙම කියන්නේ නැද්ද? දැන් මේ එපිසෝඩ් එක ඉවරනකොට කියන්න බෑ. Patreon එකක් තියෙනවා යන්න. මම කියන්නද? මම කියන්නද? ආයෙ කියන්න. ඔව් ඩිල්ෂාන්ගේ තියෙනවා Patreon page එක. Patreon page එකට යන්න. Patreon page එක free ඩිල්ෂාන්ගේ. මොකද මේ ඩිල්ෂාන් දාන post ඔක්කොම හැමෝටම පේනවා. එහෙම නේ තියෙන්නේ. ඔව් එහෙම තියෙන්නේ. ඔව් ඒත් ඔයාලට හිතනවා නම් ඩිල්ෂාන්ට $1 එකකින් support එකක් දෙන්න ඕනලා subscription $1 එකක් දෙකක් එහෙම තියෙනවා tiers කීපයක්. එකක් තියෙනවා. $1යි $25යි. $1 $1යි $25යි. right. ඒ කියන්නේ 25 එකේ මොකුත් වෙනසක් නැහැ.
ඒ කියන්නේ ඔයාලට ටිකක් සල්ලි වැඩියෙන් තියනවා 25 එකක් දෙන්න පුළුවන්. ඔක්කොම එකම දේ තමයි හම්බෙන්නේ. රයිට්. ඊළඟට මම ඩිල්ෂාන්ට සජෙස්ට් කරා ඩිස්කෝඩ් chat එකක් එහෙම හදාගන්න කියලා. ඔව්. ඒකත් පොර හදයි. හදුවා. මොකද ඒතකොට හදලා තියෙන්නේ. කනෙක්ට් කරලා තියෙන්නේ. හදුවද? ඔව් කනෙක්ට් කරලා තියෙන්නේ. රයිට්. එතකොට ඒ කියන්නේ ඩිල්ෂාන්ගේ Patreon page එකට join වෙච්ච ගමන් Discord chat එකටත් එනවා. එන්න. එතකොට තව ඉතින් එක එක මේ දේවල් සමහර දේවල් තියෙනවා අපිට ප්‍රසිද්ධිය කතා කරන්න බැරි රටේ තියෙන තත්ත්වය අනුව. ඔව්. මොකද දැන් හිතන්න ලංකාවේ මේ තියෙන නිදහසත් අපි කරු කරන්න පැමිණි අපි සෞදි අරාබියේ හිටියනම් මේ පොඩ්කාස්ට් එක කරන්න වෙන්නේ නැහැ. මේ හැබැයි ඒ නිදහසට ගරු කරමින් අපි නිහඬ වෙන්න ඕන තැන් තියෙනවා. ඉතින් ඒ දේවල් අපි ප්‍රයිවට්ලි කතා කරමු. මේ කාගවත් හිත රිද්දන්න ඕනේ නැහැ. මේ ඒ වගේ දේවල් අපි කතා කරන්න පුළුවන් මම හිතන්නේ එතන නේද? Discord chat එකට આવොත්. ඔව්. මේ ඕක තමයි වැඩි. එතනටත් එන්න. එතනටත් එන්නේ ඉලිමිනේෂන් එකකට යන්න. ඉලිමිනේෂන් එකත් $1 එකක් විතරයි තියෙන්නේ. ඒක ඉස්මයිව නෑ. එකයි තියෙන්නේ. ගොඩක් දේවල් දැනගන්න. ඒකයි තියෙන්නේ. ටෙක්ස්ට්‍රැක් එකේ දෙකයි තියෙන්නේ. අපි ඔක්කොම සිම්ප්ලිෆයි කරා. එකයි ඔක්කොම $1 දාලා තියෙන්නේ. මේ ඊළඟට ඩිල්ෂාන්ව ෆලෝ කරන්න Instagram එකේ ඉන්නවා. Instagram එකේ ඉන්නවා ෆලෝ කරන්න. Facebook එකේ friend request දාන්න එපා ෆලෝ කරන්න. මොකද මම accept කරන්නේ නැහැ. මට හරි ප්‍රශ්නයක් අයියා හැමෝම accept කරන එක. මම දැකලා තියෙනවා මට කවුරු එකක් කෙව්වොත් ඔයාගේ mutual. හරිද? නෑ ගොඩාක් අය mutual. නෑ මෙහෙමයි මට තිබිච්ච ප්‍රශ්නේ ඉස්සර Facebook එකේ මට තිබුණ නැහැ ඔප්ෂන් එකක් එන ඔක්කොම auto accept වෙන්න කියලා. හරිද? දැන් මට උක හංගන් ඉන්න උමනව නැහැනේ බ්‍රෝ. Facebook එක මම දාන්නේ ඉතින් ඔක්කොටම පේන්නනේ. දැන් Twitter එක නම් ප්‍රශ්නයක් නැහැ. එන ඔක්කොම follow නේ තියෙන ඔප්ෂන් එක. අවුලක් නැහැ. Instagram ප්‍රශ්නයක් නැහැ. එන ඕන එකට follow කරන්න පුළුවන්. Facebook එකේ add friend කියලා නේ තියෙන්නේ. මගේනුත් මොකක් reaction එකක් ඒක ඉල්ලනවානේ නේද? මට මහා කරුමයක් ඒක කියන්නේ. එහෙම නැතුව බැරිද නිකන් ඔටෝ යන්න Facebook එකේ මේ sorry Twitter එකේ Instagram වල. මම ඒ පාර එන ඔක්කොම accept කරා ඒ කාලේ. දැන් මට තව accept කරන්න බෑ. එතනින් එහාට 5000 කිරිලා මම හිතන්නේ ඉන්නේ. ඒ හින්දා මම මුකුත් කරන්නේ එන මිනිස්සු ඔක්කොම මේ follow වෙන්න අරිනවා හැමෝටම. මොකද මට choice එකක් නැහැ. මට තිබුණොත් එහෙම option එකක් එන හැමෝම auto friend add වෙන්න කියලා මම add වෙන්න අරිනවා. මං අසනේ අර කියන්නේ මට අදාළ ඒ කියන්නේ මට දැක්කම තරහ යන දේවල් wall එකක දකින්න. ඒ කියන්නේ දැන් home එක. ඒක නිකන් මට ඕන දෙයක්. ඒ ප්‍රශ්නේ. ඔව් මම ඒක ඉතින් කරලා තියෙන්නේ මේ මම ඒක interact කරන්න. ඒ වගේ pages මේ profile එතකොට මේ අනිත් එක මෙහෙමයි. මම සමහරලාට ඒ වගේවත් එක interact කරනවා. මොකද අපි හැමෝම ඉන්නේ echo chamber එකනේ bro. මේ Facebook එක ඔයාට පෙන්වන්නෙත් ඔයා දකින්න ආසනේ. YouTube පෙන්වන්නෙත් ඔයා දකින්න ආසනේ. echo chamber එකේ ඉන්නේ. එතකොට ඔයා නිකන් හිතන්න ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නම ඇමරිකාවේ සමහර මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙලා ડિප්‍රෙස් වුණා කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් දින්නේ කියලා. මොකද එයාගේ echo chamber එකේ ඉන්නේ හිලරි ක්ලින්ටන් විතරයි. හැමෝම කතා කරන්නේ හිලරි ක්ලින්ටන් ගැන. Facebook එකේ ටයිම්ලයින් එකේ හිලරි ක්ලින්ටන්මයි එහෙම. මම අර මගේ echo chamber එකකින් එළියට එන්න මම සමහරුන්ගේ ඔය මේ පෝස්ට් වලට එහෙම ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා එනවා. එතකොට Facebook එකේ හිතනනේ මම මේවටත් කැමතියි වගේ කියලා. එතකොට මට තව වෙන වෙනම බලන්න පුළුවන්. මගේ ඒ වගේ දේවල් ගන්න ඉන්නවා මේ කට්ටියක් ඒ කොට්ටිය ඇඩ් කරගන්න ඕනි. ඒ කියන්නේ එක දේවල් වල පොරවල් හැබැයි යන්න මට පේන්න බැරි ඒවා. හැබැයි අන්ෆලෝ කරලා නැහැ. ඒ කියන්නේ මට ඕනි එනාට ඕනේ. එනට මට අර ඕනි ඩේටා ටික එනවනේ. ඒ කියන්නේ බලෙන් තියා ඉන්නවා මොන හරි වෙන සයිඩ් එකක් මිනිහාගේ හොඳ හින්දා. මොකද Facebook එකේ මම හැමතිස්සෙම මේ හැමෝම ඇඩ් කරන්නේ මේ Facebook එක තමයි මගේ තැන නිකන් මට පේන්නේ නැති දේවල් මොනවද මේ දැන් හිතන්න Instagram එකේ මම ෆලෝ කරන්නේ අර වා කිව්වේ අර මේවා ෆලෝ කරන්නේ අම්මට සිරිපොරවල් විතරයි කියලා. හරිද? ඒ වගේ තමයි මම Instagram එකේ Twitter එකේ මම හොඳටම දන්න කට්ටිය විතරයි ෆලෝ කරන්නේ. එතකොට මට පේන්නේ මං ආස එක. හරිද? හැබැයි Facebook එකේ මම හැමෝම ඇඩ් කරලා තියෙන්නේ. දැන් මට තව ඇඩ් කරන්න බැරි හින්දා නවත්තලා තියෙන්නේ. එතන තියෙන නිකන් අර social representation එකක්. නිකන් සමාජයේ මොනවද හිතන්නේ කියලා බලා ගන්න පුළුවන් මගේ timeline එකට ගියාම. මං ආසනේ මං ඒක තියන්නේ මටයි වැඩිපුරම තියෙන ප්‍රශ්න මොකක්ද දන්නවද? ඔය සත්තු පණ පිටින් උයනේ එහෙම තියෙන්නේ. මං ඒවට මං හරිම ආස නැහැ. ඒව ෂෙයා කරනුන් ඉන්නෝනේ මට ඒක නිකන් අර මේ ඒ කියන්නේ මගේ උඩරිමටම යන එකක් තමයි අර බිත්ති එක යකඩ කූරකින් අදිනකොට ඉන්න බෑ වගේ හැන්දකින් අර තියෙන අන්නේ වගේ මට ඒක පරම කරපු එක.
මට අන්නේ ෂයා කල තිබොත් නිකන් මරාගෙන කණ්ඩ හිතනවා. ඒ කියන්නේ ෂයා කරන්න ඕනේ නැහැ තනියෙන් බලලා ඉඳපන්කෝ. හරිද? එතකොට දැන් ඒක ඒ අන්නේ වගේ ටිකක් ඉන්නවා මම මේ වෙන්නේ. එහෙම සීන් එකක් නම් තියෙනවා. ඉතින් මම මේ ඉතින් ඒ රිස්ක් එක ගන්නවා. මම අර ඉන්ෆර්මේෂන් ටික ගන්න. දැන් මේ දවස්වල මිනිස්සු මොකද හිතන්නේ ගෝඨාභයට බනිනවද සජිත් ප්‍රේමදාසට බනිනවද? ඒව එහෙම ඔක්කොම මම ගන්නේ Facebook එකෙන් තමයි. මම මේ සාමාන්‍යයෙන් ගෝඨාභයට බැනලා දාපු ඒවටත් ලයික් කරනවා. සජිත් ප්‍රේමදාසට බැනලා දාපු ඒවටත් ලයික් කරනවා. මම අර Facebook එකේ පුළුවන් තරම් try කරනවා echo chamber එකක් නොවී ඉන්න. මොකද දැන් හිතන්න ඔයා හැමතිස්සම සජිත් ප්‍රේමදාසට බැනලා දාපු ඒවට හහා දදා යනවා. හොඳද? ගෝඨාභය රාජපක්ෂගේ post ඔක්කොම heart දදා යනවා. එතකොට Facebook එක දැනගන්න මු දකින්න කැමති ගෝඨාභයගේ post කියලා. හොඳද? ඊපාර මං කොහි ගියත් මට පෙන්වන්නේ ගෝඨාභයගේ post විතරයි. මේ එතකොට එතනත් අබ්බෝ echo chamber එකක් හදන්න මම බලනවා පුළුවන් තරම් මේ try කරනවා එතන echo chamber එකක් නොකර තියන් ඉන්න. හැම පැත්තම බලන්න. මං ඕක කරනවා YouTube එකේ. මොකද YouTube එකේ අරව දාන්නේ නැහනේ. හැබැයි අර නිකන් මේ මං අර hate watch කරනවා ගොඩක් දේවල්. ඔය ඔව් මේ YouTube එකේ එහෙම වෙනවා. දැන් YouTube එකේ එකපාරක් මං බැලුවා බිලියඩ් ගේම් එකක්. හොඳද? බිලියඩ් හදන්න අර බෝල පාට බෝල තියෙන්නේ. pool නෙමෙයි ඊට වඩා advance එක. ඕක බල්ල ඉවරලා මම දැන් බිලියඩ් වල ඉතිහාසයම දන්නවා කියන්න. ඔක්කොම ප්ලේයර්ස්ලා උන් ගහපු ඒවා උන් 148 කී පාරක් ගැහුවද රොනියෝ සොලිවාන් කියන්නේ කවුද ඔක්කොම දන්නවා ඒවා බර ඒ රැබිට් හෝල් එකට ගිහිල්ලා. මම දැන් පූල් නෙමෙයි බිලියඩ් වල සියලුම දේ දන්න. උන්ට මේ උන් ගර ගහපු ලෙජෙන්ඩරි මැච් ඒවා ගහපු දවස් ඒවා ස්කෝර්ස් ටික කොහොමද ඔක්කොම දන්නවා. ඕක තමයි වැඩි. අම්මු අපි මේ අපේ කතාව නැවැදෙන එක නෙමෙයි අපි බලෙන් දැන් හිතලා සවිඥානිකව නවත්තමු. ආයේ දවසක් දෙන්නම්. අයියෝ ගොඩක් thank you එකතු වුණාට මේකට. එළ මව ගත්තට thank you. එහෙනම් අහපුවාට thank you. මෙච්චරලා අහගෙන හිටියනම් කවුරු හරි. එහෙනම් මේක අහන් ඉන්නවා නම් ඩිලෂාන්ට මැසේජ් එකක් යවන්න රුපියල් 100ක රීලෝඩ් එකක්. ඔව් ඒකට මේ මලින් දయ్యා 200ක් දෙනවා. ඒ කියන්නේ මම 100ක් දෙනකොට මලින් දయ్యා 200ක් දෙනවා මලින් දෙන්නත් දාන්න. අපි බලමු ඇත්තට මේ විනාඩි වෙනකන් කවුරු අහන් හිටියද කියලා. මම ඕක දානවා අන්තිම වීඩියෝ වල මගේ දිග ගේම් ප්ලේ එකක් එමවොත්. එතකොට ඒගොල්ලෝ කමෙන්ට් කරනවා. මං ඇහුවා 1.52යි මෙහෙම වෙනකන් ඇහුවා කියලා දානවා. හැබැයි කීප දෙනයි දාන්නේ. සාමාන්‍යයෙන් මේ විනාඩි 4යි තප්පර 20ක් විතරලෝ තියෙන තප්පර ගානක්ලු. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකුණත් මේ අර වැඩිපුර බලන වෙලාව එක තමයි ඩේවිඩ් ඩොබ්‍රික් කියලා ඉන්න මේ ලොකු බ්ලොගර් කෙනෙක් කෙනා. එයා දාන්නේ විනාඩි 4යි තප්පර 20යි. දන්නවනේ මේ මම දන්නවා විනාඩි 4ක් විතර තමයි ඇවරේජ් යන්නේ. කවන්නේ කවුරු හරි කෙනෙක් බලන්නදනේ එහෙනම්